සුබ සන්ධ්‍යාවක්. වෙනදාට බ්‍රහස්පතින්දා රාත්‍රිය ඔබ අප හමුවන බලය සංවාද පෙටිය තුළ අපේ කතාවට ලක් කරන්නේ රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන. රටේ වර්තමාන දේශපාලනයේ උණුසුම් උනේ ඇයි කියන කාරණාව ගැන. නමුත් මේ වන විට රටේ පවතින්නේ වෙනත් වූ වාතාවරණයක්. ඒ නිසාවෙන් අද අපි දේශපාලනයෙන් ඔබට ගොස් රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන බලය තුලින් සංවාද කරන්නට සූදානමින් පසු වෙනවා. අපේ රටේ ඉතිහාසය අරගෙන බැලුවට පස්සේ මේ ඉතිහාසයේ තුල ඇසට පෙනෙන සතුරන් පරාජයට පත් කළ අවස්ථා ඕනෑතරම් ලැබී තිබෙනවා. වැඩි ඈතකට යන්නේ නැතුව 30 වසරක කුරුළු ත්‍රස්තවාදයේ නිම කරන්නේ ඇසට පෙනෙන සතුරන් පරාජයට පත් කරමින්. නමුත් මේ වසර ආරම්භයේ සිට අපට තවත් අර්බුදයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ තමයි ඇසට නොපෙනෙන සතුරන් සමග සටන් කරන්නට සිද්ධ වීම. ඇසට පෙනෙන සතුරා සමග සටන් කරනවට වඩා ඇසට නොපෙනෙන සතුරා සමග සටන් කිරීම කොයිතරම් බැරෑරුම්ද කියන දේ පිළිබඳව මේ වන විට මම ඔබ රටවැසියන් වන අපි හැමෝම හොඳ ආකාරවම දන්නවා. වර්ෂය ආරම්භ කරන්නේ චීනයේ වුහාන් නගරයෙන් මතුවන කොරෝනා වෛරසයේ බලපෑම අපේ රටට එල්ලවීමත් සමග ඒ බලපෑම තුරන් කරන්නට රටේ ආරක්ෂකාංශ, සෞඛ්‍යාංශ, දේශපාලන නායකත්වය සියල්ල එකතු වෙලා වැඩ කටයුතු කරමින් අපි කාලයක් ගත කරා. අපි කොරෝනා වෛරසය බොහොම යහපත් විදිහට, බොහොම ක්‍රියාශීලී විදිහට පාලනය කරා. ලෝකයේ පැසසුම් අපේ රටට හිමි වුණා. නමුත් නැවත වතාවක් කොරෝනා වෛරසයේ යම් බලපෑමක් අපේ රටට එල්ල වී තිබෙනවා. ඒ නිසාවෙන් අද බලය තුලින් වර්තමානයේ රටේ පවතින කොරෝනා වෛරසයේ අවදානම ගැන සහ ඉදිරිය ගැන අපි කතා කරන්න සූදානම්. මේ ආරම්භ වන්නේ බලය සජීවී සංවාදය. වර්තමාන තත්ත්වය ගැන එහෙම නැත්නම් කොරෝනා වෛරසයේ නැවත මතුවීම සහ එය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සහ මින් ඉදිරියට රටක් විදියට අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන දේ පිළිබඳව තමයි අද අපි විශේෂයෙන් කතා බහට ලක් කරන්න සූදානම් වන්නේ. ඔබ දන්නවා කොරෝනා වෛරසයේ බලපෑම මේ වර්ෂයේ මුල අපේ රටට ආපු මොහොතේ සිට අපේ රටේ සෞඛ්‍ය අංශ තුල නිරත වෛද්‍යවරුන් ඇතුළු සියලුම අංශ, ඒ වගේම අපේ රටේ යුද හමුදාව ප්‍රමුඛ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, අනෙකුත් රාජ්‍ය ආයතන බොහොම කැපවීමෙන් මේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කටයුතු කළා. ඒ විදිහට බොහොමත්ම කැපවීමෙන් මහන්සි වෙලා කටයුතු කරපු පිරිසක් තමයි අපේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ. ඔවුන් නියෝජනය කරමින් අපි අද ආරාධනා කරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. හැම වෙලේම සමාජගත වේ යුත්තේ ඇත්ත. ඇත්තෙන් ඔබට ගොස් බොරුව සමාජගත වෙන තාක්කල් ඇත්ත යටපත් වී තිබෙනවා. ප්‍රශ්න निराකරණය කරගන්නට බැරි වෙනවා. ඇත්ත යහපත් දේ, නිවැරදි දේ සමාජගත කිරීමේ ප්‍රධාන වගකීමක් දරන තැනක ප්‍රධාන කෙනෙකුටත් අපි අද ආරාධනා කළා. අපි හඳුනා ගනිමු රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නාලක කළුයක මහතා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ රටේ වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නේ සෑම මොහොතකම දෙවියන් හා සමානව අපට උදව් උපකාර කරන කොට්ටාශයක් නිසා. කොරෝනා වෛරසය හමුවෙත් අපේ රටේ දෙවිවරුන් වෛද්‍යවරු කළ මෙහෙය කවදාවත් අමතක වන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතාට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ හැම දෙයක්ම නායකත්වයෙන් යුතු ඉදිරියට ගමන් කරන්නට ඕනේ. එය ඇසට පෙනෙන සතුරා පාලනය කිරීමේ ඉඳන් ඇසට නොපෙනෙන සතුරා පාලනය කිරීම දක්වා ඒ සියල්ල යහපත් වූ ක්‍රියාශීලී නිර්භීත නායකත්වයක් තුළින් යන්නට ඕනේ. කොරෝනා වෛරසයේ බලපෑම අපේ රටට ආපු දවසේ ඉඳගෙන මේ සියල්ල පාලනය කරන්න, මේ සියල්ලට මුහුණ දෙන්නට ජනාධිපතිතුමන්ගේ අනුදැනුම ඇතිව, උපදෙස් ඇතිව විශේෂ බලකායක් පිහිට වෙනවා. මේ සියල්ලත්තේ ප්‍රධානත්වයේ අරන් කටයුතු කරමින් එදත් කොරෝනා මර්ධනය කරන්නට දැඩි ලෙස කැපවුණු, තවමත් කොරෝනා මර්ධනය කරන්නට ක්‍රියාශීලී ලෙස මැදිහත් වෙමින් නායකත්වයේ දෙන කොවිඩ් මැඩලීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කළා. ආයුබෝවන් සම්පූර්ණ. අද බලය සජීවී දේශපාලන සංවාදයේ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා තමයි අපි සාකච්ඡාවට ලක් කරන්නේ රටේ පවතින වර්තමාන කොරෝනා වෛරසයේ අවදානම ගැන. ඒ නිසා වෙනදාට වඩා
ප්‍රේක්ෂක ඔබට හැකියාව තිබෙනවා දෙවන වටේ සිට ඔබගේ ප්‍රශ්න යොමු කරන්න මේ පවතින වර්තමාන තත්ත්වයත් එක්ක ඒ ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව පවතින දුරකථන අංකය මම මතක් කරන්නම් 0112 444යි 555 0112 444යි 555 අපි ඔබට මතක් කරනවා මේ පවතින තත්ත්වයේ උඩ ඊ타මත්ම වගකීමෙන් යුතුව කෙටියෙන් නිර්වුල්ව මේ ප්‍රශ්න යොමු කිරීමේ කාර්යය ඔබ සිදු කරන්න. අපි අද කතා බහට ලක් කරන්නේ කොරෝනා වෛරසයේ නැවත මතුවීම සහ ඔබට රටක් විදිහට අපි කරන්න ඕනේ මොනවද කියලා. මුලින්ම මම යොමු වෙනවා යුද හමුදාපතිතුමාගෙන් අදහස් විමසීමට කලින් යුද හමුදාපතිතුමනි අපි ප්‍රවිෂ්ඨයක් ගනිමු. මේ කොරෝනා වෛරසයත් එක්ක අපේ රටේ කතා බහට ලක් වූ දේවල් සහ මතුණු අදහස් කිහිපයක් බලලා. ආපු ගමන් අපි මූලාශ්‍රය හොයාගෙන ගිහිල්ලා අපේ තත්ත්වය අපි හොයාගෙන ඉවරයි මේ වෙනකොට. ඒ කාන්තාව මේ ආයතනයේ සේවිකාවන් ඉන්න නේවාසිකාගාරයට ගිහිල්ලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ හිටපු කාන්තාවන් අතරින් කිහිප දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බවටත් වාර්තා වෙනවා. පුළුවන් තරම් ඉක්මනට ස්පර්ශිකව ටික අපි හොයාගෙන ඉවර කළොත් තමයි අපිට අවදානම් පිළිබඳ හරි අගයක් ගන්න පුළුවන්. අඳුනගෙන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අඳුන ගැනීමත් එක්ක හැමතැනම වැඩි ප්‍රමාණය PCR පරීක්ෂණ කළ යුතුයි. ඊයේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සියලුම දෙනාගේ PCR පරීක්ෂණ කළා. දැන් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සහ සමාජයේ PCR පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ අඳුනාගත් රෝගීන්ගේ බොහෝ දෙනෙක් මේ වන විට රෝහල් වලට ඇතුල් කර තියෙනවා. ඒ අය සමග රාජකාරී කරපු දෙවන ආශ්‍රිතයින් අපි අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලබනවා. කොළඹ නගරය තුලින් එකදු හෝ තහවුරු වුණු රෝගියෙකු තවමත් වාර්තා වෙලා නැහැ. ලෝකය පුරා කොවිඩ් වසංගතයේ ඉතා දරුණු ලෙස දෙවෙනි තුන්වෙනි රැලි හැටියට එනකොට කිසිම විදියකින් වෙනත් ග්‍රහ ලෝකෙක ඉන්නවා වගේ අපිට වෙන් වෙලා බේරිලා ඉන්න විදිහක් නැහැ. මේ රෝගය විශාල ලෙස පැතිරුණොත් අපේ රටේ තර 105ක 10ක ප්‍රමාණයට මිනිස්සු මැරෙන්න පුළුවන්. රටේ සියලුම ජනතාවගේ තිල්ලා සිටිනවා. නැවත වරක් අපේ සෞඛ්‍ය පුරුදු වලට මේ ආකාරයටම නිරත වෙන්න ඕනේ. අපි යම්කිසි ආකාරයක ලිහිල් බවක් දක්වලා කටයුතු කළා. නමුත් නැවත අවදානම් තත්ත්වයක් උද්ගත වෙලා තියෙන නිසා අපි ශ්‍රී ලංකා පොලිසිය හැටියට මේ පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන්න කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් සමග මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. ඔබේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන්. ඒ රෝගියා හින්දා ඔබේ ගම ප්‍රදේශයේ ඇඳිරි නීතිය දානවා හෝ ලොක්ඩවුන් කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ වළක්වා ගැනීමේ වගකීම මේ තප්පරේ ඉඳන්ම මේ රටේ ඉන්න සියලු පුරවැසියෝ අනුගමනය කරන්න පටන් ගන්න ඕනේ. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝ වෙන්නට පුළුවන් ලෙඩක්. තාම කිට්ටුව දෙදෙනෙක් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස තෙරපුම් සහිත තැන්වල ඉන්න එපා කියලා අපි කියන්නේ. ඒකයි සංගීත සංදර්ශන වගේ දේවල්, මේකුත් ප්‍රිය සංഭാෂණ වගේ දේවල්. මේවා නැවත අපි මේ රටේ යම්කිසි කාලයකට නැවැත්විය යුතු වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ දවස් කිහිපය ගෙවෙන්නේ. අපි මතුවුණු අදහස් කිහිපයක් මේ පවතින තත්ත්වයක් එක්ක අද අපි සූදානම් වන්නේ බලය සජීවී සංවාදය තුළින් පවතින කොවිඩ් තත්ත්වය සහ ඉදිරියට රටක් විදිහට අපි ගමන් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව කතා කරනවා. මම යොමු වෙනවා යුද හමුදාපතිතුමනි ඔබතුමන් වෙත. බොහොම සාර්ථක විදිහට කොරෝනා වෛරසයේ පළමු රැල්ල පාලනය කරමින් ජාත්‍යන්තරය තුළ පැසසුමට ලක් වෙමින් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ පැසසුමට ලක් වෙමින් බොහොම ක්‍රියාශීලී තැනක හිටපු අපිට වැරදුනේ කොතනද? කාටද වැරදුනේ? වැරදුනේ කියන කතාව පටන් ගත්තම දැන් මෙහෙමයි. අපි ඔබතුමා කිව්වා වගේ පිටාමත් හොඳ තත්ත්වයක හිටියා. ඉතින් තත්ත්වෙම තමයි මම හිතන්නේ වරදින්න හේතු වෙන්නත් ඇත්තේ. ඕක පොඩ්ඩක් ඇදිලා ගියා නම් එහෙම අනිත් රටවල් වල වගේ හිටියා නම් තාමත් කට්ටිය ඇතුළට වෙලා ෆේස් මාස්ක් ගලවන්නේ නැතුව අත් හොද වගේ ඉන්න තිබ්බ තත්ත්වයක් තිබ්බා. නමුත් අවාසනාවකට හෝ වාසනාවකට වචන දෙකෙන් මොකද්ද කිය යුත්තේ කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් අපේ රටේ බොහොම සාර්ථකව දින 50ක් වැනි කෙටි කාලයක් තුල අපේ සමාජීය තිබු කොවිඩ් ආසාදිතය ඉවර කරගන්න අපිට හැකියාවක් ලැබුණා. පොදුවේ සමාජයෙන් කියන්න පුළුවන් ඒක. ඊට පස්සේ කන්ද කාඩු එකයි නාවික හමුදාය පොකුරුවලිමුත් විශේෂයෙන්ම නාවික හමුදාය පස්සේ කන්දල් කාඩු පොකුරේ යම් කිසි කීප දිනක් අපිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආසන්නයෙන්
හමුණා උත් ඒකෙම ව්‍යාප්තියක් පවණක් වුණාට ඒක රට අභ්‍යන්තරයට එන්න තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් අර රටේ අවසාන වශයෙන් මම දකින්නේ ඇත්තටම අප්‍රේල් 30 දින 50කින් ඉවර කරපු තත්ත්වේ. නමුත් ඊට පස්සේ පොඩ්ඩෙන් පොඩ්ඩ ඒක අමතක වෙලා රටේ කොයි තිබෙත් නෑ වගේ ලංකාව වෙනම ප්ලැනට් එකක තියෙනවා වගේ කටයුතු කරාට කට්ටිය ගත්තා. නමුත් සමහර කට්ටිය තවදුරටත් ඒ විදිහට හිටියා. නමුත් මේක බොහොමයක් කටයුතු කරේ මේ සම්බන්ධයෙන් රටේ කොයි තිබ්බේ නෑ විදිහට. අපි විශේෂයෙන්ම විවිධ අවස්ථාවලදී මේ නාලිකාවලට ඇවිල්ලා මේ ගැන කතා කරා. මම හිතන්නේ ඒ කතා කරපු සෑම අවස්ථාවකදීම අපි සාමාන්‍යයෙන් මොනක් හරි උත්සවයකට ගියත් මට පෞද්ගලිකව කියන්න පුළුවන් දැන් මේ පළවෙනි COVID-19 තුන්වෙනිදා හම්බෙද්දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයේ ඔක්තෝබර් 10 වෙනිදාට එදී සිටින හින්දා අපි සාමාන්‍යයෙන් 24 25 විතර ඉඳලා විවිධ ප්‍රදේශවල අපගේ ආගමික උත්සව පැවැත්වුණා. ඒ සෑම ආගමික උත්සවයකට ගියාම ඉතින් අපි ගියාම සාමාන්‍ය මාධ්‍ය එනවනේ ඇවිල්ලා කතා කරන්න. ඉතින් මොකද්ද කරන්න කියලාත් අහන්න එනවනේ. ඒක හින්දා ඒ ආපු හැම අවස්ථාවකදීම ඕනම මේකක චෙක් කරලා බලන්න පුළුවන්. මම සෑම අවස්ථාවකදී කිව්වා මේ කොවිඩ් සම්බන්ධයෙන් මෙහෙම යන්න එපා. උන්ට ආවරණ මේ ෆේස් මාස්ක් දාන්න එහෙම කියලා කිව්වා. ඉතින් ඒවා අපි කිව්වට මම හිතන්නේ පිළිගත්තේ නැහැ, පිළිපැදියේ නැහැ. ඉතින් මම හිතුවේ අර කිව්ව සාර්ථකත්වයක් මම හිතන්නේ බලපාන්නත් ඇති කියලා එක වෙලාවකට හිතනවා. ඒත් එක්කම රටේ ජනතාවට පැහැදිලිව මම හිතන්නේ අවබෝධයක් තියෙන්න ඇති මොන දේ ආවත් අපි කොහොම හරි ජය ගන්නවා කියන අපි පරදිල જાතියක් නෙමෙයිනේ. අන්න ඒකක් තියෙනවනේ. ඇඟේ ඒක තියෙන හින්දා හිතන ඇති මේක ආවත් අපි ගහලා ආපහු කොහොම හරි ගන්නවා කියලා වගේ අදහසකුත් සහ බේර ගන්න මේ අපි බේර ගන්න ඉන්නවනේ පිටසක් කියන එක. ඒකින්ද මොන හරි කළා ආපහු බේර ගනී කියලා 13 දෙනා මැරුණේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් යටතේ හිතෙන අපේ ඉතින් වෛද්‍යවරුන්ගේ දක්ෂතාවයක් නෙමෙයිනේ පේන්නේ මේකේ කොවිඩ් එක නෝ ප්‍රොබ්ලම් කියලා හිතන්නේ නැත්තේ ඒක. ඉතින් ඒ වගේ දේවල් හින්දා මම හිතන්නේ මේ කට්ටිය හිතුවා මේ රටේ ජනතාව බහුතරයක් හිතන්නේ නැති මේක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒකින්ද අපි ඕන විදියට හිටියා. නමුත් අවාසනාවන්තට මේ තත්ත්වයකට මුහුණ දෙන්න වුණා. ඉතින් මෙහිදීත් අපි දකින්නේ කළ යුතු දේවල් කරා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක නෙමෙයි මම දකින්නේ අපි යම් කිසි අවස්ථාවක අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් අද අපි කතා කරන මොහොතේ අපි කොහෙද ඉන්නේ කියන එකත් ඉතාමත් වැදගත් වෙනවානේ. ඉතින් ඒ ඇවිල්ලා මේ සිද්ධිය වුණ වහාම අපි මොකද්ද ගත්ත පියවර කියන එක. ඒ කියන්නේ අපේ පසුගිය පරණ ඒ කියන්නේ මාර්තු 11 වෙනිදා පටන් ගත්ත පළවෙනි ආසාදිතයයි අප්‍රේල් 30 කාලේ ඊට පස්සේ අනිත් රැලි විශේෂයෙන්ම නාවික රැල්ල ඒ වගේම කන්දල් කාඩු රැලි වගේ දේවල් ඇවිල්ලත් අපේ තිබ්බ ක්‍රමවේදය අපේ තිබ්බ සැලසුම් වල අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ඊළඟට අපේ කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේ අපි මේ හිටපු සියලුම නිලධාරිවරුන් ඒත් එක්ක සෞඛ්‍ය ශාස්ත්‍රය හමුදා පොලිසි මේ කිව්වාගේ මෙතුමාගේ සංගමය ඒ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම මම කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා බොහොම කැපකිරීමකින් කරපු ක්‍රමවේදයක් තිබ්බනේ. අපේ තිබ්බ ක්‍රමවේදයේ සාර්ථකත්වය මත තමයි ඒක අපිට ජයග්‍රහණයක් කරන්න හම්බුනේ විදියට. ඉතින් ඒ වගේම අපිට දැන් අපි කරන්න පටන් ගත්තේ ක්‍රමවේදයේ නැවත වතාවක් මේකට යොමු කරන්න පටන් ගත්තා. ඉතින් මම හිතන්නේ ඉතිහාසයේ මම නම් දකින්නේ කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් වෙච්ච දේ වෙලා තියෙනවා. ඒක අපව රිවර්ට් කරන්න අපිට හැකියාවක් නැහැ. නමුත් දැන් අපි මොකද්ද කරේ කියන එක වැදගත්කම තියෙන්නේ. මේ අද වෙනකම් පසුගිය පැය 96 තුල කරපු දේවල්නේ. 3 වෙනිදා අපිට හමු වෙනවා කොවිඩ් ආසාදිතයෙක්. එතකොට ඒ කොවිඩ් ආසාදිතය හමුණු වහාම අපි මොකද්ද කරේ ඉස්සෙල්ලාම මේ හමුුණ පුද්ගලයා සහ ඒ පවුල නිරෝධායන ලක් කරනු ලබනවා. එතකොට නිරෝධායන ලක් කරන ගමන් අපගේ සාර්ථකත්වයේ රදා පැවතුණු මේ ලුහු බැඳීම කියන එක මම දැක්කා මගේ දාලා දිනවා මෙතන ලුහු බැඳීමක් ගැන. ඔව් අපි අතාරින්නේ නැන්නේ. ඉතින් ලුහු බඳින්න පටන් ගත්තා. කොහොමද මේක ආවේ කියලා හොයන්න. එතකොට එයා කට්ටිය නිරෝධායන ලක් කරපු ගමන් පසුදින තමයි දුව ආසාදින උනා කිව්වා. නමුත් ඒ කට්ටිය නිරෝධායන එත් කට්ටියත් එක්ක ඒ ගෙදරට ආපු ගිය කණ්ඩායමක් අපි නිරෝධයෙන් ලක් කරන්න ගත්තා. ඒත් එක්ක මේක මෙතන කොහොමද මෙයාට ආවේ කියන එක ලුහු බඳින්න ගත්තා. ඒ අනුව තමයි අපිට තේරුම් ගියා මේ අවස්ථාවේදී මෑ සමග කර්මාන්ත ශාලාවේ එක ගොඩනැගිල්ල එකට හිටපු
40ක ප්‍රමාණයක කණ්ඩායමකුත් බස් එකේ ගිය තවත් කණ්ඩායමකුත් සාකච්ඡාවට සම්බන්ධ තවත් කණ්ඩායමකුත් සහ තවත් 33ක විතර කණ්ඩායමක් මෑට ප්‍රථම මේ රෝගී තත්වයක් හිටපු කණ්ඩායමක්. ඉතින් ඒ අවස්ථාවේදී වහාම කරන්න යෙදුනේ මේ 150ක වූ කණ්ඩායම අපි වහම PCR පරීක්ෂණය කරන්න යොමු කිරීමට තමයි කටයුතු සිද්ධ කරුන් ලැබුවේ. ඉතින් ඒකෙන් තමයි 150ක් කරලා ඊට පස්සේ රිසර්ච් සිද්ධ වෙනවා 101ක් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවායි කියලා. ඒත් එක ලූබදින්ද අපිට තේරුම් ගියා මේ නෙමෙයි ප්‍රථම කියන එක කියන්න පුළුවන් තත්ත්වයකට අපි ආවා. මොකද 21 වෙනිදා ඉඳලා එම කම්හලේ තියෙන වෛද්‍ය පරීක්ෂණාගාරේ වාර්තා වෙලා තිබෙනවා මේ හා සම්බන්ධම රෝගී තත්ත්වයන් වාර්තා වෙච්ච කට්ටිය සම්බන්ධයෙන් තිබෙනවා වාර්තාවක්. මට මොහොතක් දෙන්න යුද හමුදාපතිතුමනි මම එතන සිට ඔබතුමන්ගෙන් අදහස් විමසීම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබතුමනි මේ දැන් යුද හමුදාපතිතුමා සඳහන් කරා මේ අපි මේක සාර්ථකව පාලනය කරා යම් තාක් දුරට ජනතාව Tamanගේ වගකීම් විරහිත භාවය යම් තාක් දුරට නෙමෙයි ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වැඩි ප්‍රතිශතයක් දෙන්නවන්නේ අපිට ඒ පැත්තට. හැබැයි මෙවර මේ කොරෝනා වෛරසයේ අවදානම මතුවීම පළමු රැල්ලට වඩා වෙනස් කියන මතය විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහොම වගකීමෙන් කියනවා මේ මතුවුණු රැලිවල ඊටාත්ම භයානක මට්ටමක්. ඇයි ඒ තත්ත්වය උද්ගත වෙන්නේ? මේක තේරුම් ගන්න ඕනේ දැන් මේක වසංගත රෝගයක්නේ. ඒතකොට මේක බෝවන රෝගයක්. ඒතකොට බෝවන රෝග අපි ගත්තාම මෙතන රෝගය මේ කොරෝනා වෛරසය ගමන් කරන විදිය ගැන කල්පනා කරන්න. මේක අවධි 3කින් සලකනවා. ඒ අවධි 3 සැලකීමට පළමුව කියන්න අවශ්‍යයි දැන් මේ රෝගයේ මර්ධනයනේ වහන්නේ. මර්ධනය කරන්න දායක වෙන ප්‍රධාන පාර්ශ්වයන් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි රජය. දැන් රජයේ පාර්ශ්වයෙන් මේක සඳහා සම්පූර්ණ ඕනෑකම කැපවීම පෙන්눔 කරන පැහැදිලිවම. දෙවෙනි කාරණය තමයි මේක සඳහා සෞඛ්‍ය සේවාවේ ධාරිතාව නිවාරණ සහ ප්‍රතිකාර සේවාවල ධාරිතාව කොයි ආකාරයට ක්‍රියාවේ යෙදෙනවද කියන එක. ඒක සෞඛ්‍ය සේවාව ඇත්තටම හමුදාවේ පොලිසියේ ඇතුළු අනිකුත් පරිපාලනයේ සියලු දෙනාගේ උපදෙස් ඒ කියන්නේ උදව් ඇතුව ඒ ධාරිතාව වැඩි කරගෙන තියෙනවා. තුන්වෙනි එක තමයි මහජනතාවගෙන් සිද්ධ වෙන දායකත්වය. මේ කියන කණ්ඩායම් තුනම පෙළ ගැහෙන්න ඕනේ මේක මර්ධනය කරගන්න. එතකොට මේක නිවාරණ සෞඛ්‍ය හදිසි තත්වයක් කියනවා වගේම මේකේ සැලකිය යුතු දේ තමයි ගෝලීය වසංගතය. ලංකාව මේකෙන් බේරිලා හිටියත් අනිත් රටවල් වලින් මේ රෝගීන් එන්න පුළුවන්. මොකද සංචරණය සිද්ධ වෙනවා රටවල් අතර. දැන් මේක සැලකපුවාම මේ කොරෝනා වෛරසය යුග 3කට බෙදෙනවා කියලා කිව්වේ. ඒ තමයි පළමු රෝගිය ආපු අවස්ථාව. පළමු රෝගිය ආපු අවස්ථාවේ රජයත් ඒ වගේම සෞඛ්‍ය සේවාවත් ඒ වගේම මහජනතාවගෙන් මේ තුන් කට්ටිය එක කට්ටියක්වත් මේ රෝගය ගැන නිවැරදි දැනුමක් අත්දැකීමක් තිබ්බේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වුණා ඔබතුමාන්ලාගේ වාගේ මාධ්‍ය වැඩසටහන් රාශියකට ඇවිල්ලා මහජනතාවය තුළ මේ පාර්ශ්ව තුන දැනුවත් කරන්න තාක්ෂණික දැනුම දෙන්න ඕනේ වුණා. ඒ දැනුම දුන්නාම අපිට පෙන්눔 කරන මේ රෝගයේ මර්ධනය කිරීම සිද්ධ වෙන ක්‍රමය තමයි හැම. ඒ කියන්නේ ආක්‍රමණශීලී ලෙස රෝගීතුමනට මට මොහොතක් ලබා දෙන්න අපි වෙලාව බලාගෙන නරත් ඔබතුමාගේ අවස්ථාව. දැන් අපි ඔබතුමන්ගේ පිටුපස් තිබෙන කැමරාවට පෙන්වන්නේ පහක්. ආක්‍රමණශීලී ලෙස රෝගය අපි මර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකට කියලා තියෙන්නේ හැම නැත්තම් පහර දීලා මෙය පහළ දමා ගත යුතුයි. ඒකට ඒ අවධිය අපි පහු කරා. ඒක පළවෙනි අවධිය කියලා සැලකුවොත් එහෙම ඒ අවධිය පූර්ණ කරපු පළියට අපි ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි අවධිය. තුන්වෙනි අවධිය කියන්නේ රෝගයෙන් තොර සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඒක තුන්වෙනි අවධිය. ඒ අතරමැද අවධියක් තියෙන දෙවෙනි අවධිය. ඒ තමයි මේකේ සඳහන් කරලා තියෙනවා ඩාන්ස් ෆේස් එක කියලා. නැත්තම් රෝගීන් අඩු වැඩි වශයෙන් මතුවෙන අවස්ථාව. දැන් අපි ඉන්නේ අවස්ථාවේ. මොකද අපිට කවදා හෝ එන්නතක් හොයාගත්ත දවසක තමයි අපිට සම්පූර්ණ රෝගය තුරන් කරලා අපි අර කොරෝනා වෛරසය එන්න කලින් තිබ්බ යුගයකට යන්න පුළුවන්. දැන් අපි සඳහන් කරන්නේ මේ කොරෝනා වෛරසයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයි කියලාද? ජීවත් වීමේ යුගයක් තමයි ගත කරන්න වෙන්නේ එන්නතක් හොයා ගන්නකම්. ඒකින්ද මෙවැනි අවස්ථා අපිට අපේක්ෂා කරන්න වෙනවා. මොකද ලංකාවට මේ රෝගීන් පිටින් අපේ ලංකාව මේක තුරන් කර ගැනීම සඳහා කටයුතු කරලා තිබ්බත් මේක රෝගීන් පිටින් එන්න පුළුවන් ක්‍රම 6ක් ගැන අපි ඇත්තටම අමාත්‍යාංශයේ කතා කරා. ඒ තමයි එකක් මේ රටට කොහොමටත් ගුවන් යානාවලින් අය එනවා. ඒ අයව අපි නිරෝධායනයට යටත් කරලා තමයි ඇතුළට ගන්නෙ. නමුත් යම්කිසි විදිහකින් තාක්ෂණික වශයෙන් රෝගීන් මතුවෙන්නට පුළුවන්. දෙවෙනි එක තමයි අපේ ඩිප්ලොමැටික් සර්විසස්. එහෙමත් නැත්නම් රටට එනවා දූත සේවාවන් සඳහා ඒ අයට අර කියන නිරෝධායනේ යම්කිසි ලිහිල් මට්ටමක් කියන්න පුළුවන්. ඒ කියන්නේ නිවාස වලට ගිහිල්ලා නිරෝධායනය වෙන්න කියන එක තමයි කියන්නේ. එතකොට එයින් බලාපොරොත්තු වෙන ඒ අය
ඒ අපේක්ෂිත නිරෝධායනය කරයි කියලා. නමුත් එහෙම නොවුනොත් හෝ එයාට සැපයුම් දෙන කෑම වේලා දෙන එයාගෙන් පැතිරෙන්නට පුළුවන්. තුන්වෙනි එක තමයි ගුවන් යානාවල වැඩ කරන අර කැබින් ක්‍රූ. ඒ අයගෙන් මේ රෝගය ලංකාවට එන්නට පුළුවන්. ඒ නැතත් අපි තුම IDH එකෙන් රෝගියෙක් නිදහස් වෙලා ගිය රෝගියෙකුට අපි අපේක්ෂා නොකරන ආකාරයෙන් රෝගය පැතිරීම. ඒ වගේම තමයි අපේ ලංකාව තියෙන්නේ මේ දූපතක් වුණාට මුහුදු මාර්ගවල අය මේකේ ගැවසීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නිල නොවන අතරින් අපිට දන්නේ නැතුව හොරෙන් මේ රටට ඇතුල් වෙන පිරිස් ඉන්න පුළුවන්. ඉතින් මේ සියලු රටවල් වල විශාල වශයෙන් රෝගය තියෙන නිසා අපිට අවදානම කියන එක කළමනාකරණය වෙනවා. ඒක හින්දා තමයි මේ හමුදාවේ විශේෂයෙන්ම නාවික හමුදාව, ගුවන් හමුදාව මේ සියලු දෙනාගේම මෙහි තියෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ තියෙන අවදානම යටතේ ජීවත් වීම තමයි අපි ඉගෙන ගත යුත්තේ. ඒ වගේම දැන් ඔබතුමා සඳහන් කාරණාත් එක්ක මේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතා වෙත යොමු වෙන්න හිතුවා. මේ මුලින්ම මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නේ निराකරණය කරගෙන කතාව ඉස්සරහට අරන් යන්න කියලා මම හිතනවා. මේ දැන් සමාජ මාධ්‍ය තුල එහෙම නැත්නම් යම් පාර්ශව නගන චෝදනා ස්වරූපයෙන් නගන දෙයක් තමයි යුද හමුදාපතිතුමනි මේ පළවෙනි රැල්ල එනකොට තිබ්බ එකමුතුව මේ ශක්තිය මේ හයිය කෝ කියන දේ. ඔබතුමා බලාපොරොත්තු වෙනවා පිළිතුරක් මේ ඇත්තරම දැන් ඒ තිබ්බ ශක්තිය හීන වෙලාද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මේ යම් තනතුරු සම්බන්ධයෙන් පවා කියමින් ඒ ප්‍රශ්න යොමු කරනවා. මම හිතනවා අපි ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනා මුලින්ම කතාව ඉස්සරහට අරගෙන යන්න. කොහොමද ශාන් ස්තුතියි. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්නට වඩා හොඳින් මම හිතන්නේ අපේ යුද හමුදාපතිතුමා මේ මොකද මේ ක්‍රියාන්විතයේ සම්පූර්ණයෙන්ම එදා ඉඳලම මේ ක්‍රියාන්විතයේ නායකත්වය දෙන්නේ එතුමන්. අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් පරිදි එතුමන් ඒ පිළිතුරු දෙයි. නමුත් මගේ පැත්තෙන් නිලධාරියෙක් වශයෙන් මට පේන දේ තමයි එවැනි කිසිම කාරණයක් නැහැ. මෙතනදී ඇත්තටම ඒ කියන්නේ ඒ යාන්ත්‍රණය අද එදා හිටපු නිලධාරීන් තාමත් ඒ විදිහටම ඉන්නවා. සමහර කීප දෙනෙක් යම් පරිපාලන හේතු නිසා මාරු වෙන්න පුළුවන්. නමුත් එහෙම අපිට කියන්න වෙනසක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් මෙතන ඇත්තටම මම හිතන්නේ මේ අවස්ථාවේදී වෙන කාරණයක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී මේක ඇතිවෙච්ච ශීඝ්‍රතාවය. මම හිතන්නේ යුද හමුදාපතිතුමත් වෛද්‍ය පාදිනිමෙතුමත් ඒක විස්තර කරා. මොකද අපි එක්තරා ආකාරයකට අපේ යුද හමුදාපතිතුමා කිව්වා වගේම නිද්‍රාශීලී තත්ත්වයක අපි හිටියේ. එකපාරටම දැන් අපේ යුද හමුදාපතිතුමත් අපේ වෛද්‍යවරුන් මේක නිතර කතා කරා. නමුත් මාධ්‍යයත් ඇත්තටම මාධ්‍ය පැත්තෙන් කතා කරනවා නම් මාධ්‍යයත් යම් කාලයකදී මේක බොහොම අවම ප්‍රමුඛතාවයක් තියෙන තැනකට වැටුණා. එතකොට සමහර ලාවකට උදාහරණයක් කරන මල්ෂාන් ප්‍රවෘත්තිවල සමහර ලාවකට අවසාන භාගයේදී තමයි මේ කොවිඩ් කියන මේ සාධකය ගැන කතා කරන්නේ. ඉතින් මෙහෙම හිටපු වෙලාවක එකපාරටම මේ සියලු දේවල්ම සාමාන්‍යකරණයට බොහොම ලං වෙවි යන අවස්ථාවක මෙවැනි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ මම අපේ ඉදම්දපතුමා කිව්වා වගේ තුන්වෙනිදා පළවෙනි රෝගියා වාර්තා වෙලා අපිට හිතා ගන්න බැරි වේගයකින් මේ රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තා. ආසාදිතයන් සංඛ්‍යාව සහ මේ සියලු දෙනා උදාහරණයක් වශයෙන් මම හිතන්නේ අපි පහුගිය මාස මාර්තු වලින් පටන් ගත්තාම මේ දක්වාම වාර්තා වෙච්ච රෝගීන් සංඛ්‍යාවට වඩා මේ දවස් 3 ඇතුළතදී අපිට ආසාදිත සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මොකද මම හිතන්නේ මගේ මතකයේ හැටියට 900 ගණක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාව මීට පෙර. එතකොට ඒක කවදාවත් 1000 සීමාව පැන්නුවේ නැහැ කියන එක තමයි මගේ අදහස. එතකොට දැන් මේ වෙලාව වෙනකොට අද දැන් මේ මොහොත වෙනකොට 1044ක් ඒ වගේ සංඛ්‍යාවක් දැන් වාර්තා වෙලා තියෙනවා. මේ 53ක් මම හිතන්නේ 1053ක් දැන් මේ වෙලාව වෙනකොට මේ පොකුරෙන් විතරක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම සමාජයේ කම්පනයකට පත් කරන්න පුළුවන් තරම් සාධකයක් වුණා. ඒ සාධකයත් එක්ක සමහරු මේක බාර ගන්න කැමති නැහැ. සමහරලාට මේ යථාර්ථය බාර ගන්න කැමති නැහැ. එතකොට මේ වරද්ද සමහර කෙනෙක් මත පටවන්න උත්සාහ කරනවා සාමාන්‍ය පොදු ජනතාව සමහර වෙලාවකට. එතකොට ඒ වගේ දෙයක් තමයි මාධ්‍යයේ වුණත් මාධ්‍ය තුල වුණත් මේ සිදුවීමේ වේගයත් සමග අර අපි තිබුණු තත්ත්වෙන් ගැලවිලා සම්පූර්ණ මේ සිදුවීමේ වේගයත් සමග විශාල කලබගෑනියක් එහෙම නැත්නම් කම්පනයකට පත්වීමත් සමගම ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා. ඒ ප්‍රතිචාර දැක්වීමේදී සමහර එන තොරතුරු ප්‍රමාණයන් ඊළඟට විශ්වාස නොකිරීම ඊළඟට දැන් අද තියෙන සමාජ මාධ්‍ය භාවිතාව තුළදී ඕනෑම තොරතුරක් පුදුම වේගයකින් සහවුරු කළ නොකළ පුවතක් ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ට හිතට එන ඕනෑම දෙයක් මේ ප්‍රවෘත්තියක් වශයෙන් මුදාහරින්න පුළුවන්. ඒතර ඒ සියලු දේවත් එක්ක තමයි මේ සංකීර්ණ තත්වය ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ එහෙම නැතුව මේ සිස්ටම් එකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එදා අපි පාවිච්චි කරපු විදිහට මේ පාවිච්චි කිරීම සියලු දේවල් ඒ සිස්ටම් එක වැඩ කරනවා. විශේෂයෙන් මට කතා කරන්න පුළුවන් මේ තොරතුරු තහවුරු කිරීම පැත්තේ. අපි මේ පිළිබඳව ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් තොරතුරු තහවුරු කිරීම පැත්තෙන් මම දැනට කියන්නේ එහෙම කිසිදු ගැටලුවක් නැහැ මදුෂාන්. මේ එහෙම කියන්නේ මේ අපි කීවට තරම් කිසිදු ගැටලුවක් අපිට යාන්ත්‍රණයේ නැහැ. ඔබතුමා සඳහන් කරපින්ද මේ දාමෝදරපතිතුමා තියෙන නිසා ඔබතුමාටත් ඔබතුමා තමයි හොඳටම දන්නේ මේ සිද්ධිය කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මේ
ඇත්තරම දැන් මේ ශක්තියේ මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවාද මේ එක පාර්ශව කියන යම් කිසි දැන් උදාහරණයක් විදිහට අපි පාර්ලිමේන්තුවේ යම් තැනක කතා වුණා මේ සෞඛ්‍යාංශයේ හයිය පවා නැති වෙලා කියනද එහෙම දෙයක් තියෙනවද දැන් මේ තත්ත්වයත් එක්ක මෙහෙමයි නේ අපේ රටේ සාමාන්‍යයෙන් දකින්න විදියක්කුත් තියෙනවානේ සමහර කට්ටියට පේනවා අපේ අර තියෙනවා මැනේජ්මන්ට් වල කියනවා චේන්ජ් එක රෙසිස්ට් කරනවා කියලා මැනේජ්මන්ට්ස් වල අපේ රටේ සාමාන්‍යයෙන් වෙනස් වීම සමහරලාට කැමති නැහැ. ඒකට අකමැත්තක් දක්වනවා මැනේජ්මන්ට් වලත් තියෙනවා වගේ තමයි. ඉතින් මෙහෙම ටීම් එකේ කැප්ටන් තාම ගහනවා ප්‍රෙසිඩන්ට් තාම ප්ලේ කරනවා වයිස් කැප්ටන් අගමැතිතුමා තාමත් ඒ ටීම් එකේ ඉන්නවා. අපි ප්ලේයර්ස්ලා මේක හිටපු ඔබතුමා මම දන්නවා මොකද්ද මේ කතා කරන්න කියලා. ඉතින් ප්ලේයර්ස්ලා ඒ ප්ලේයර්ස්ලාගේ සමහර වෙලාවට අපි ක්‍රිකට් ගහද්දී වගේ බැට්ස්මන් ලා ටීම් එකක් ඉන්නවා බෝලර්ස් පාර්ශවයක් ඉන්නවා සමහරට හොඳම දාන මේ සමහරට ස්පිනර් සමහරලාට ප්ලේ කරන්න වෙන්න පුළුවන්. එහෙම කියලා ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැතුව යනවානේ. තාත් ඔල්ටර්නේටිව් ප්ලේ කෙනෙක් දාලා හරි ගහනවා. ඉතින් මේක එහෙම තමයි මේ ක්‍රමවේදයන් අනුව සදා ඔක්කොම ඉන්න හැකියාවකුත් නැහැ. සමහර කට්ටිය වෙනස් වෙන තත්ත්වයන් තිබෙනවා. ඉතින් ඒ වුණාට අර කී ප්ලේයර්ස්ලා ටික ඉන්නවනේ. සමහරලාට එක කී ප්ලේ කෙනෙක් අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට මේ අපේ GM එක හැමම ඉන්නවා පාදෙනිය මැතිතුමාලා ඉන්නවා උපුල් මහත්තයා ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් ඔක්කොම එක්කෙනෙක් එහෙම වුණායි කියලා සමහරලාට අපිට අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒකයි කියලා මේ මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක් මේ අවස්ථාවේ නැහැ. ඔබ ඇහුවා සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව. ඉතින් මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මම වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් මම හිතන්නේ වඩාත් හොඳ පාදෙනිය මහත්තයෝ ගැන කතා කරන වෛද්‍යතුමා. නමුත් මම දැන් වෛද්‍යවරයෙක් නුනට මේ වෛද්‍යවරුත් එක්කමනේ පසුගිය මාස 5ෙම ගත කරලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද යම්කිසි මට මේ වෛද්‍ය සම්බන්ධයෙන් නොදුනවත් යම්කිසි මේ ක්‍රමවේදය ඒ හැසිරීම් රටාවල් ඒවා මේ පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා. ඉතින් මම දකින්නේ අපිට කෙසේ වෙතත් අපිට කවුද ඉන්නේ කියන එක නේ වැදගත්. ඉන්න කට්ටියකින් කොහොමද වැඩේ ගන්න කියන එකයි වැදගත්කම තියෙන්නේ. ඉතින් ඒකින්ද මේවා ගැන මම හිතන්නේ පිටින් ඉඳලා බලන්න ප්‍රශ්නයක් දකින්න අවස්ථාවක් නැහැ. වැඩේ කරලා පෙන්නයි. දැන් මේ උපලෝණ මහත්මයා දැන් වැඩේ යුදහමදාපතිතුමා සඳහන් කරපු විදිහට මේ වැඩේ ඉදිරිපෙළ ඉන්න පිරිසක් ඔබතුමාලා විශේෂයෙන්ම සඳහන් කරන නිරන්තරයෙන් අපි කිසිම අවස්ථාවක මගහැරීමක් හෝ අත්හැරීමක් සිද්ධ කරන්නේ නැතුව මේ ක්‍රියාන්විතයේදී ප්‍රමුඛවම මහ ජනතාව ළඟට ගිහින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි මේ සියලු දේවල් කරන්නේ. දැන් මේ කොරෝනා අවදානමේ නැවත මතුවීම මිනුවන්ගොඩ දැන් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මතුවීමත් එක්ක අපි මතක් කරන්න ඕන කාරණේ තමයි මේක මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව අල්ලගෙන අපි ඒකට ප්‍රහාර ඉල්ල කිරීම නෙමෙයි සිද්ධ කරන්නේ. මොකද ඇඟලුම් කර්මාන්ත කියලා කියන්නේ නාලක මහත්මයා අපේ රටට විදේශ විනිමය ප්‍රධාන වශයෙන් මේ අංශය නිසා ඒ අහිංසක සහෝදර සහෝදරයන් අල්ලගෙන අපි මේ ප්‍රශ්නේ එතෙන්ට ලඝු කරන්න එක නෙමෙයි කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ මිනුවන්ගොඩින් මතුවුණු මේ කොරෝනා පොකුර අනිකුත් කොරෝනා පොකුරුත් එක්ක වෙනසක් දකින්නේ කොහොමද ඔබතුමාලා? ඒ කියන්නේ මොකක්ද මේ සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට කිව්වොත් මොකක්ද මේ වෙනස? ඒ කියන්නේ ඔබතුමාලා සමීපව ඇසුරු කරනවා මේ. ඔව් දැන් අපි විශේෂයෙන්ම ලංකාවේ මම හිතන්නේ මිනුවන්ගොඩින් මතුවෙන්නේ 32 වෙනි කොරෝනා පොකුර මේ පොකුරු ගත්තාම 31ක් ඉවර වෙලා මේක සුවිශේෂී සහ මේක ටිකක් ව්‍යාකූල තත්ත්වයක් වාර්තා වෙච්ච පොකුරක්. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ පොකුර වාර්තා වෙන තැන. මින් ඉස්සරලා වගේ නෙමෙයි මේ වාර්තා වෙන තැන අපිට වාර්තා වීම සම්බන්ධව අපි හැමෝම සමසම වගකීම් බෙදා ගන්න ඕන මේක වාර්තා වීම සම්බන්ධව විශේෂයෙන් මේ ආයතනය ඒ වගේම මේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතම් සෞඛ්‍ය අංශ විශේෂයෙන් මේ ආයතනය තුල වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙදියෝ ඒ කියන්නේ මේගොල්ලෝ මේ කොවිඩ් සම්බන්ධව දැනුවත් වීමක් තිබුණේ නැද්ද කියන එක. දැන් අපිට වසංගත රෝග විද්‍යාංශයෙන් මොහොතක් බාධා කිරීමත් එක්ක කියන්නේ ඔබතුමන්ලගේ සංගමයේ විසින් එහෙම මැදිහත් වීමකින් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැද්ද? ඔව් විශේෂයෙන්ම අපි මේ සියලුම කර්මාන්ත ශාලා සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තිබෙනවා. ඔව් එතකොට මේ මාර්ගෝපදේශ සම්බන්ධව මේ ආයතන ඊටාම පැහැදිලිව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍ය ආයතන ඇතුළු සියලුම ආයතන කොවිඩ් සම්බන්ධව මූලික රෝග ලක්ෂණ අපි අවධානය යොමු කරන්න ඕන මොනවටද කියන එක මේ රටේ ඕනෑතරම් දැනුවත් කරලා තියෙනවා. එතකොට එහෙම තියෙන අවස්ථාවක වසංගත රෝග විද්‍යාංශයෙන් කියනවා සැප්තැම්බර් 20ට කලින් ඉඳලා රෝග ලක්ෂණ තිබුණා කියලා. පොලිස් දෙපාර්තමේන්තුවත් අද ඒක තහවුරු කරා. දවස් 14ක් තුලට කාලය තුල මේ රෝගීන් වාර්තා වීම මේ 3 වෙනිදා වෙනකන් අනාවරණය නොවීම සහ අපිට තහවුරු කරගන්න බැරි වීම අපි හැමෝගෙම වගකීමක් ඒක. ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ මතුවීමේ කාලයේ ඉඳගෙන පළමු ආසාදිත කාන්තාව හමු වීම දක්වා කාලය තුල ඔබතුමන්ලව දැනුවත් වීමක්වත් සිද්ධ වුණේ නැද්ද ආයෙත්? ඔව් අපිට මේක සෞඛ්‍යාධිකාරී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙන්නේ මේ ආසාදිත කාන්තාව වාර්තා වුණ දිනට පෙර දින.
එතකොට පෙර දිනේ තමයි මෙහෙම කෙනෙක් රෝහල්ගත කරාගෙන මොකද මේ කාන්තාව රෝහල්ගත කරන්නේ මේ ආයතනයේ. ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තමයි රෝහල්ගත කරන්නේ. ඒ වගේම මේක තව විදියකට ගත්තොත් මේක සුවිශේෂී. මේ තත්ත්වයේ සුවිශේෂී හේතුව මෙච්චර කල් වාර්තා වුණ පොකුරු වගේ නෙමෙයි මේ තරුණ පිරිස සංචරණයෙන් ඉතාම ඉහළයි. රට වටා සැරිසරන විශාල ක්‍රියාකාරකම් තියෙන පිරිසක්. ඒ වගේම පෞද්ගලිකව විවෘත නොකරන අනාවරණය නොකරන පෞද්ගලික සම්බන්ධතා රාශියක් තියෙන පිරිසක්. ඒ වගේම එකවර විශාල සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වෙනවා 1000 ඉක්මවා. ඒ හින්දා පෞද්ගලිකව අපිට මොවුන්ගේ හැසිරීම සහ මොවුන්ගේ සම්බන්ධතා හොයාගන්න දැඩි අපහසුතාවයකටපත් වෙනවා. ඒ වගේම මේකේ අපිට වාර්තා වෙනවා මේ ආයතනය තුල සහ ආයතනෙන් පිටත ආයතනය තුල විශේෂයෙන්ම මහා පරිමාණ සාදයක් පවත්වපු අවස්ථාවක් වාර්තා වෙනවා මේ ආසන්නයේම. රාත්‍රී 2 වෙනකම් පැවැත්වුවා කියලා අපිට යම් තොරතුරු තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහභාගී වෙච්ච මොවුන්ගේම රැකියා කරන අයගේ නිවෙස්වල තිබිච්ච අවමගුලක් දානමය පින්කමක් පිරිත් පින්කමක් වැනි පින්කම් මහා පරිමාණයෙන් පිරිස් රැස් වෙන පින්කම් රාශියක් පැවැත්වලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි දැන් මේ සඳහන් කරන්නේ මේ සහෝදර සේවක පිරිසට පෞද්ගලිකව කරන හානියක්වත් බලපෑමක්වත් නෙවෙයි මේ සාමාන්‍ය ක්‍රියාදාමය තුළ වෙච්ච දේ. ඔව් විශේෂයෙන්ම මේ අවදානම අපි මේ කියන්නේ මේ පින්කම් සඳහා මේ මහ ජනතාව ඒක රාශී වීම සඳහා දිවයිනේ විශාල ප්‍රදේශ සංඛ්‍යාවකින් විශාල ජනගහනයක් සම්බන්ධව තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය දැන් මේ ආයතනය තුල පමණක් රොක් වෙලා නැහැ. විශේෂයෙන් අද දින සවස් භාගයේදී රෝගියෙක් වාර්තා වුණා මම හිතන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මේ රෝගියා මේ ගැන විශේෂයෙන්ම අපිට කියන්න සිද්ධ වෙනවා. මෙයාගේ හැසිරීම ගත්තාම මෙයා ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති වලට සහභාගී වෙච්ච දරුවෙක් තමයි වාර්තා වෙන්නේ. එතකොට අපිට දැන් පැහැදිලි මේක ටිකක් ව්‍යාකූල තත්වයකටපත් වෙලා තියෙනවා. හේතුව මේක ටිකක් සුවිශේෂී එකක්. හැබැයි අපි ඒකෙන් කියන්නේ නැහැ අපිට මේක යුද හමුදාපතිතුමා කිව්වාගේ අපිට මේක පාලනය කරන්න බෑ. හෝ අපි මේක අතෑරලා කියලා. අපි මේකේ ඉන්නවා සහ අපි එකමුතුව මේක පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියන එකත් රටට කියන්න ඕන. බොහොමත් විසුදු අපි කෙටි විරාමයක් ලබා ගන්නටත් ඕනේ. ඉන්න අනතුරු අපි සූදානම් වෙනවා යුද හමුදාපතිතුමනි ඔබතුමන් අර මේ ආයතනය සම්බන්ධව මේ වන විට PCR පරීක්ෂණ සහය සොයා ගැනීම සියල්ල කර අවසන්ද කියන තැනින් පටන් ගන්න අපි කෙටි විරාමයක් ලබා ගැනීම. විරාමයට යන්න කලින් මතක් කරනවා ඔබට හැකියාව තිබෙනවා දෙවන වටේ ඉඳගෙන ප්‍රශ්න යොමු කරන්න. ඒ ප්‍රශ්න යොමු කිරීමේදී මතක් කරන්නට ඕනේ බොහොම වගකීමෙන් යුතුව කෙටියෙන් නිරවුල්ව ප්‍රශ්න යොමු කරන්න. යොමු කරන ප්‍රශ්න වලට වගකීමෙන් යුතුව උත්තර ලබා දීමට ඉන්න ප්‍රධානතම සිව් දෙනෙක් මෙතන ඉන්නේ. ඒ නිසා ඔබගේ ප්‍රශ්නය බොහොමත්ම වගකීමෙන් මේ විෂයට අදාළව යොමු කරනවා නම් ඉතාමත්ම වටිනවා. දුරකථන අංකයක් කියන්න 0112 444යි 555 0112 444යි 555. කෙටි විරාමයකට අනතුරුව නැවතත් හමු වෙමු. අද අපි කතා කරන්නේ කොවිඩ් වර්තමාන තත්ත්වය සහ ඉන් ඉදිරියට අපේ රට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ඔබ නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් අද අපි කතා කරන්නේ COVID-19 නැවත මතුවීම සහ ඉන් ඉදිරියට අපි රටක් විදිහට ගන්න ඕන මොනවද කියන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. අපි යුද හමුදාපතිතුමන්ට යොමු වන්නට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. ඉසුරි සමරකෝන් මහත්මිය ගම්පහේ නායබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කැමතිද සියලුම දෙනාට. මට ප්‍රශ්නය යොමු කරන්න ඕන උපරෝණ මහතාට සහ නාඩග කල්වව මහතාට තමයි මට ප්‍රශ්න කරන්න ඕනි. මේ ඊයේ හිරු ටීවී තුලින් ප්‍රචාරය වුණා ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ් පොසිටිව් බව. එයාට ඒක වැළඳුනේ එයාගේ වෛද්‍ය සාහනය හරහා බවත් හිරු ටීවී එකෙන් අපට අනාවරණය කළා. එතකොට ඒ වෛද්‍යවරයෙක්ගෙන් මම මගේ පවුලේ ප්‍රතිකාර ගත්තා. මගේ ළමයා ඇතුළු එතන ගොඩක් පොඩි ළමයි බෙහෙත් ගන්නවා මම දැක්කා. ඇත්තටම ડોක්ටර්ට මම කතා කරා මට පොසිටිව් 25න් දක්වනම් MOH අමුතරණ කියලා කිව්වා. ඉතින් මම අපේ පළාතට MOH මහත්තයාට සාදී සියලුම ආයතන මම දැනුවා. ඉතින් මට තියෙන ගැටලුව නම් මේ වනතුරු ඒ හරහා නිර්මාණය වෙන පොකුර පිළිබඳව කිසි ක්‍රමවේදයක් අරන් නැහැ කියලා තමයි මට පේන්නේ. මොකද PCR පරීක්ෂණ කරන්න කියලා අපිව දැනුවත් කරේ රෝග ලක්ෂණ මතුවනෝටින් පමණයි. ඉතින් මම උපරෝහණ මහතාගෙන් සහ නාලක කල්වව මහතාගෙන් විමසන්න කැමතියි මේ පිළිබඳව සමාජය තව දැනුවත් කරොත් හොඳයි නේද? මේ ඇත්තටම මිනිස්සුන්ට මේ පිළිබඳව තියෙන අවබෝධය ගොඩක් අඩු බව තමයි තේරෙන්නේ. තාමත් අවදානම අනුරාධපුරගෙන නැතුව තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒ වගේම තව දැනුවත් කිරීම කරන අතරතුර PCR පරීක්ෂණයට මේ අලුතින් නිර්මාණය වන පොකුර යොමු වීමට අපට උදව් කරන්න කියලා තමයි මට ඇත්තටම ඔබතුමාලාගේ ගෞරවයෙන් ඉල්ලා සිටින්න තියෙන්නේ. බොහොමත් ස්තුතියි ඔබතුමාට. ඔබතුමියට මේ අපි
උපුල් මහත්මයාගේ අපි කෙටියෙන් බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ නාලක මහත්මයාට වඩා සමීපව ඔබතුමන්ලගේ තමයි සමීප සම්බන්ධ වෙන මේ ගම්පහ රෝහලෙන් වෛද්‍යවරයෙකු හමු වීම ගම්පහ වෛද්‍යවරයෙකු හමු වීම සහ ඒ වෛද්‍යවරයාගේ පෞද්ගලික සේවා ලබා ගැනීම සඳහා මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පැමිණීම කියන කාරණේත් එක්ක ඒ වෛද්‍යවරයා සමීපව ඇසුරු කරපු අයව තවමත් PCR පරීක්ෂණ ලක් කරලා නැද්ද? එහෙම නැත්නම් නිරෝධායන කටයුතු වලට යොමු කරලා නැද්ද? එහෙම තත්ත්වයක් තිබෙනවද? ඔව් දැන් විශේෂයෙන්ම වෛද්‍යවරයා ආසාදිත බවට වාර්තා වීම සම්බන්ධව සෞඛ්‍ය මේ වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත්. ඒ සම්බන්ධව ඒ වගේ මේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්න ගිය අයවලුන්ගේ ලැයිස්තු සැකසීමත් කරලා තියෙනවා. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ කියන ප්‍රදේශයේ විශාල ආසාදිතව සංඛ්‍යාවක් මේ 1000න් වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි ඉන්නේ. මේගොල්ලොන්ගේ මේ රෝගීන් එක්ක ඉඳපු පළවෙනි කන්ටැක්ට්ස් කට්ටිය 10000කට ආසන්න සංඛ්‍යාවක් මේ සෞඛ්‍යන්දාරි කොට්ටාස දෙකේ නිරෝධායනය කරමින් යනවා. ඒ නිසා මේ කතා කරපු අපේ ඒ මහත්මියවත් කටයුතු ඉදිරි දින හෙට දිනේ හෝ අනිද්දා දිනේදී සම්පූර්ණයෙන් මේක සිද්ධ වේ අවශ්‍ය උපදෙස් ලැබෙයි. ඒ වගේම දැන් මෙතන කියන අනිත් කාරණේ තමයි තුමිය මේ මහජනතාව දැනුවත් නැහැ කියන එක. ඇත්තටම දැන් මං හිතන්නේ ඒක නම් අපිට එච්චරම පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි මේ ජනමාධ්‍යවල එන දැනුවත් වීමත් එක්ක. ඒ වගේම PCR පරීක්ෂණ සම්බන්ධව මේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමත් පැහැදිලි කරා. මං හිතන්නේ වඩාත්ම ඵලදායී වන්නේ දින 7ත් 10ත් අතර මේ කාල සීමාවෙදී නිරාවරණය වුණු කෙනෙකුට කරද ඒ කියන්නේ අපි දැනගත්ත වහාම PCR පරීක්ෂණ කරන්නේ නැහැ සහ එහෙම කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම කරන්න වඩාත් ඵලදායී වෙන්නේ දින 7ත් 10ත් අතර කාල සීමාවෙදී කියන එකත් මතක් කරන්න ඕන. ඔය වගේම මේ යුදහදාපත්තුමනේ මේ දැනුවත් නැහැ කියන දැනුවත් කිරීම උපරිමයෙන් මම හිතන්නේ ඔබතුමන්ලගේ පාර්ශවයෙන් සහ මාධ්‍ය ඒකාබද්ධව සිද්ධ වෙන ඔබතුමන් ඉස්සර නතර කරපු තැනින් දැන් මේ ආයතනයේ PCR පරීක්ෂණ වල ලක් කිරීම සහ නිරෝධායන ලක් කිරීම සම්පූර්ණයෙන් කර අවසන්ද කොහොමද අපි නවත්තපු තැනින් ඒ විස්තර ටික කිව්වද? ඔව් දැන් මෙහෙමයි ආයතනයේ හිටපු සංඛ්‍යා අපිට ආයතනයේ ලබා දුන් සංඛ්‍යාවන් එක බැලුවම අපිට තාමත්ම සුළු පිරිසක් කරුණම සියල්ලම වගේ මේ වෙනකොට එක්කෝ නිරෝධායන මධ්‍යස්ථානයක ඉන්නවා නැත්නම් රෝහලේ ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේක තමයි අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ. මේ තත්ත්වය වූ වහාම අර මං නැවතුවේ ඒ පවුල අරන් ගියා. ඊට පස්සේ අපි මේ අර 150ක කණ්ඩායම PCR පරීක්ෂණ කරලා බලලා එතකොට අපිට තේරුම් ගියා මේ 150 100 එද්දි ඒ කියන්නේ මේක ටිකක් විහිදිච්ච තත්ත්වයක් තිබෙනවායි කියලා. ඉතින් ඒකින්දම අපි වහාම අපි කියන්නේ ඔක්කොම සම්බන්ධ වෙච්ච කට්ටිය ජනාධිපතිතුමා වහාම මුළු කර්මාන්ත ශාලාවෙම සිටිය අයවලුන්ග PCR පරීක්ෂණ වලට භාජනය කරන්න කියලා කිව්වා. ඒක සාමාන්‍ය ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ අනුව ඒ ස්ථානයේ හිටපු ඒ අවස්ථාවේ ඒ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේ 1400ක් පමණ සංඛ්‍යාවක් 1400 500 වෙනස් වෙනවා. ඒ සංඛ්‍යාවෙන්ම PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි ඊයේ දවසේ වෙද්දි මේ 1000 පනින තත්වයකට මේක ආවේ. ඉතින් ඒ දේ කරන ගමන් පළවෙනියට හම්බුණු කණ්ඩායමේ PCR පරීක්ෂණ වලින් වාර්තා වුණ ආසාදිතයන් වූ කණ්ඩායම රෝහල් වලට රැගෙන යන ගමන් ඔවුන්ගේ පවුල් වල කට්ටියත් නිරෝධායන කඳුරකට රැගෙන යන්නේ කොහොමද? ජනාධිපතිතුමාගේ දැන් මේ නිරෝධායන ක්‍රියාවලිය අපි තිබ්බනේ. ඉස්සෙල්ලම සුවං නිරෝධායන කරන්න කිව්වා. ඊට පස්සේ නිවෙස් නිරෝධායන කරන්න කිව්වා. ඊට පස්සේ සමහර අවස්ථා නිවෙස් නිරෝධායන කරන්න කිව්වට නිවෙස් අතර තියෙන පරතරය අඩුකම් හින්දා සමහරලාට මුළු ගමක් පිටින් ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා හුදකලා ගම්මාන කියලා නම් කරා. පසුව ඒක හුදකලා ගම්මානේ පිටින් උස්සන් ගිහිල්ලා නිරෝධායන කරන්න කටයුතු ඉතින් මේ වගේ දේවල් කරා. නමුත් මේකෙදී අපි ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මුළු මේ කර්මාන්ත ශාලාවේ තිබු 1400 ගානම එක්කෝ ඔවුන් රෝහලේ නැත්තම් නිරෝධායන මධ්‍යස්ථානයට අරන් යා යුතුයි කියලා. ඉතින් ඒ යටතේ ඒකත් පහසු වුණේ නැහැ. මොකද ආයතනයේ ඉස්සෙල්ලම දුන්න ඇඩ්‍රස් දුන්නම් පස්සේ ඒ ඇඩ්‍රස් වල බොහෝමයක් මේ ඇඩ්‍රස් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපිට දුන්නා 495ක් පළවෙනි බල ප්‍රදේශ තුන නිරෝධායන ඇදිරි නීතිය යොදවපු බල ප්‍රදේශ වලට අමතරව ගම්පහෙන් පිටත ප්‍රදේශ වල ඉන්නවා කියලා 495ක්. ඉතින් අපේ හමුදාවේ ඔක්කොම යවලා ඊට පස්සේ මේ 495 හොයන්න ගියාම එච්චර සංඛ්‍යාවක් නැහැ. සමහර කට්ටිය ඡන්දෙන් පස්සෙවත් ඇවිල්ලා නැහැ පැතිවල. සමහර කට්ටිය ඒ ඇඩ්‍රස් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තිබුණා. ඉතින් ඒකින්දා මේ ප්‍රායෝගික ප්‍රශ්න මේ පුල් මහත්තයා කිව්වා වගේ දැන් මේක මේ පොඩි සංඛ්‍යාවනේ 5-10ක් නෙමෙයි මේ එක දවසේ එක 3-4-500 ආවන් පස්සේ
මේක පහසු කාර්යයක් නෙමෙයි කොච්චර කෙසේද. ඉතින් ඒකින්ද උනේ මේ ඔක්කොම ගත්තට සමහර කට්ටිය ඔය කියපු සංඛ්‍යාවක් හිටියේ. එතකොට මේ සංඛ්‍යාවක් ගලප ගැනීමෙත් යම්කිසි මේ අද වෙනකමුත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මේ ඔක්කොම නිරෝධායන කිරීමට මේ වෙනේට අපි අරන් ගිහලා තියෙනවා. තාම සුළු පිරිසක් ඉන්නවා. නමුත් දැන් ඔක්කොම ආවා කියන්නත් බෑ. දැන් අද දවසේ මම දැක පෙන්නනවා ටීවී වල මේ කට්ටිය බස් හරියම අදත් වෙනවා. එහෙනම් ඊ ආවේ නැත්නම් මොකද පෙරේදා ආවේ නැත්නම් මොකද මේ පෙරේදා ඊ අපි කිව්වේ නැද්ද මේකට? සමහර කට්ටිය මම දැක්කද ඇත්තටම යම් කිසි පුද්ගලෙක් කියනවා අපි ඇවිල්ලා දැන් පැයක් විතර වෙනවා ඇවිල්ලා නැහැ. ඉතින් ඊයේ ආවනම් පැයක් වෙන්නේ නැති වෙන්න තත්ත්වකුත් තිබ්බා. ඉතින් නමුත් අවශ්‍ය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා නැතුව නෙවෙයි ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්නේ නැති. නමුත් කියන්න උත්සාහ කරේ කළ යුතු කාර්යයන් කරා. ඒත් එක තමයි පළවෙනි කාර්යයක් වශයෙන් තමයි මේ පාසල් දුවා දරුවන්ගේ පාසල් වාර ඉවරෙන් තිබ්බේ මේ සිකුරාදාට හෙටට. ඒක ඇඩ්වාන්ස් කළ එක ගෙනාව සවුන්දට ගෙනාවා. ඉතින් ඒකෙන් මේ දුවා දරුවන් මේ එක්ස්පෝස් කරන එක අපි නවත්වීමට අපි කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒත් එක්ක තමයි අත්‍යවශ්‍ය වැඩිපුර බහුතරයක් ඉන්න ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශයේ ඇදිරි නීතිය යොදවන්න අපි කටයුතු කරනු ලැබුවා. ඉතින් මගින් මේක ඇතුලේ තියෙන සංසරණය අඩු කිරීමත් මේ කොවිඩ් පැතිරීම වැළැක්වීමත් මේ කට්ටිය හොයාගෙන නැත්නම් නිරෝධායන ලක් කරන තුරු මේ තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම තමයි තවත් දුරට අනිකුත් අපි දැක්ක ඊට පස්සේ වේයන්ගොඩට දික් වුණා. ඊට පස්සේ කඳානට ජායලට මේ ආකාරයෙන් මේ ප්‍රදේශ ටිකට ඇදිරි නීතිය නිරෝධායන ඇදිරි නීතිය යොදවන්න කටයුතු කරේ විශේෂයෙන්ම මොන් එක තැනක තියාගන්නත් කට්ටිය ඔක්කොම ගන්නත් කියලා. ඉතින් මේ ක්‍රියාවලියන් දැන් අද මේ අපි කතා කරන මොහොත වෙද්දි වෙලා ඉවරයි. තව ඉතාමත් සුළු සංඛ්‍යාවක් මම හිතන්නේ මේ ආයතනයේ ස්ථිර සංඛ්‍යාවට අමතරව තව සුළු සංඛ්‍යාවක් අර අනුයුක්ත වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ හෙට දිනේ ඊතුරු අවසාන සංඛ්‍යාවත් කළ යුතුයි. එතකොට මේ කර්මාන්ත ශාලාවේ සියලුම අයලුන්ගේ PCR පරීක්ෂණ අවසන්. මට මොහොතක් දෙන්න යුද හමුදාවතුනි මොහොතක් දෙන්න අපි නැරත ඔබතුමන්ට අවස්ථාව මේ යුද හමුදාවතුමනේ දුරකථන ඇමතුමත් තිබුණා මාවනැල්ලෙන් ඒ ප්‍රශ්නෙත් ඔබතුමාට තමයි වෙන්නේ. අපි මේ ප්‍රශ්නෙත් අහලෙම වසන්ත උදේරත්න මහත්මයා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක ඔබතුමන්ගේ ප්‍රශ්නය යොමු කිරීමේ හැකියාව තිබෙනවා. ආයුබෝවන් මතුයන් ගරු යුද හමුදාපතිතුමනි මට කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. දැනට මාස 6කට පමණ පෙර විවිධ පාර්ශවයන් චෝදනා කරා මේ ආණ්ඩුවට කිසිම PCR මැෂිමක් හෝ ICU බෙඩයක් අලුතෙන් මිලදීගෙන නැහැ කියලා. දැන් අද වෙන විට මිලදීගෙන තියෙනවා. මොකද ඒ පිළිබඳ තත්ත්වය කියලා දැනගන්න කැමතියි. ඒ වගේම හමුදාපතිතුමනි දැන් අපි දැක්කා නේවි එකට මේ ලොකු අසාධාරණයක් මේ වුණා පසුගිය කාලේ. ඉතින් මේ අපි දන්න සෞඛ්‍යාංශයෙන් පස්සේ යුද හමුදාව ලොකු කැපකිරීමක් කරනවා. ඔබතුමා ඇතුළතින් මේ අයගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට සාතික වෙන්න පුළුවන් මොනවද අරගෙන තියෙන විශේෂ පියවර? අවසාන ප්‍රශ්නය හමුදාපතිතුමනි දැන් අපි දැක්කා මේ ජීවතාවේ නිරෝධායන කටයුතු වලදී ආහාර සුවිශේෂී ආහාර දුන්නා හොඳ මෙනු එකක් තිබුණා අපි දැක්කා. දැන් මේ වර විටත් මේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒ වගේ පාසුකම් සපයන්න පුළුවන් නේද හමුදාපතිතුමනි? මට ඒක තමයි දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි. ප්‍රශ්න තුනක් තිබෙනවා ඔබතුමාට. ඔව් PCR සම්බන්ධයෙන් ඔබතුමා කෝ PCR කරන මැෂින් සරමයා මට කියන්න පුළුවන් යුද හමුදාව මේ පළවෙනි කොටස ඉවරනකම් අපිට PCR කරන පරීක්ෂණ මේ මැෂින් තිබෙන්නේ නැහැ. දැන් හමුදාව ශක්තිමත් අපිට 300ක් 600ක් අතර ප්‍රමාණයක් PCR පරීක්ෂණ කිරීමට හැකියාව වන පරිදි අපි අපේ රසායනාගාර අපි වැඩි දියුණු කරලා යුද හමුදාව සතුව අපිට තියෙනවා 300ක් 600ක් අතරට අපිට කරන්න පුළුවන් තත්යකට අපි දියුණු වුණා මේ පළවෙනි රැල්ල ඉවරුනම් පස්සේ පළවෙනි මේ දෙවෙනි කතාව නෙවෙයි නමුත් පළවෙනි කොටස ඉවරුනම් පස්සේ අපි දැන් පසුගිය මාස එකමාර පමණ ප්‍රථම අපි එකක් ගෙනලා අලුතෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී අපි විශාල වශයෙන් පිට රටවල් වලින් කට්ටිය කියනවා ඒකෙදිත් අපිට උදව් කරන්න වෙනවා. අපි දන්නේ නැහැ කවදද ලෝකේ කොයි දිවර වෙන්නේ කියලා. ඒකින්ද අපි මේ දේවල් කියලා අපි මේවා අපි හදාගත්තා ඒවා. ඉතින් ඒ වගේම මම හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රෙත් මේ ආකාරයෙන්ම තමයි අපි ඇවිල්ලා අපි ගුවන් තොටුපළේ දැන් යොදලා අපි මේ ස්නොබ් එකත් පිට රටින් ගෙන්නපු රටක් මාර්තු 10 වෙනිදාට ඉස්සෙල්ලා අපි තාමත්ම සන්තෝෂ වෙන්න ඕන අපේ තාක්ෂණය අපේ ඉන්න වෛද්‍යවරුන් ඒ හා සම්බන්ධ පුද්ගලයන් කොයිතරම් දියුණු වුණාද කියනවා නම් ඒකත් මේ රටේ හදාගන්න නැත්නම් අපිට බලයින් ඉන්න සමහර රටවල දෙන්න බෑ කිව්වන අපිට අර යුද්ධේ කාලේ අපිට ඇමිනිෂන් දෙන්න බෑ කිව්ව රටවල් තිබ්බනේ ගුවන් යානේ දීලා තියෙනවා ගුවන් යානේ ගහන පතුරුම දෙන්න බෑ කිව්ව තත්ත්වයක් අපිට තිබ්බා ඒකම වෙන්න තිබ්බා සමහර වෙලට අපි අපේ මේ සුව උත්සාහයෙන් අපේ කකුල් දෙකේ හිටගත්තේ නැත්තම් අපිට දක්ෂ පුද්ගලයන් හිටපු හින්දා අපි ඒකෙන් අපි පැත්තෙන් ආවා ඒ වගේම තමයි මේ අනෙකුත් අලුත් සොයා ගැනීම ගොඩක් කරලා තිබෙනවා මම හිතන්නේ අපේ වෛද්‍යතුමාට කියන්න පුළුවන් ඒ අලුත් සොයා ගැනීමුත් මොනවාද කියලා. ඒ පැත්තේ ඉතින් PCR ඒ තත්ත්ව වැඩි කරගෙන තියෙනවා. ඒත් එක්ක තමයි
මේ වෙනකොට යම් අපි විශාල වශයෙන් 800 900ක් ප්‍රතිකාර පුරු තත්ත්වයක් තිබ්බ හින්දා ඒ තත්ත්වෙන් එහාට මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගියේ නැහැ. නමුත් මේ තත්ත්වය ආපු ගමන්ම ඊයේ දිනේදී නිවෙල් ප්‍රනාන්දු රෝහලත් අරගෙන සාමාන්‍යයෙන් 2500ක වගේ කැපැසිටි එකක් රෝහල් ගත වුණත් යන්න පුළුවන් තත්ත්වයකට දැන් දියුණු කරලා තිබෙනවා. පැය 24න් පැය 48න් මේ දේ කරා. සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් මේ දේ කළා තියෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක් ඒක. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපගේ නාවික හමුදාවට වෙච්ච මේ අවසානවන්ත සිද්ධිය සම්බන්ධයෙන්. මේක මගෙන් හව සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේක කිසිම පුද්ගලයෙක්ට සහතිකයක් දීමේ හැකියාවක් තියෙයි කියලා මට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද හේතුව මේ වෛරසයක්. දැන් ඒ වෛරසය හැසිරෙන ආකාරයේ හැටියට අපේ හැම පුද්ගලයෙක්ම දැන් විශේෂයෙන්ම මේ පිළිබඳව මේ දැම්මම කියන්න ඕනේ. හේතුව දැන් පෙරේදා වෙද්දී මෙන්න ආයතනෙ ඔක්කොමලා එන්න දැන් බස් ටික ලෑස්ති කරලා තිනවා නැගලා යන ලෑස්ති ඔක්කොම නිරෝධායන්ට එන්න ගුවම ආවද නැද්ද කියන මුළු රටම දන්නවා. දෙවනි පැය 48ත් ඒක නැති වුණාම අපිට වුණා මේ අර කිව්ව විදියට රෝහල හෝ නිරෝධායන්ට මුළු ආයතනෙම කට්ටිය අරන් යන්න වුණාම මේ සෞඛ්‍ය ශාස්ත්‍රීය PHI මහතුරුත් එක්ක අපිටත් උනා පොලිසියටයි හමුදාව විශේෂයෙන්ම යුද හමුදාව සහ පොලිසිය ගෙයින් ගෙට යන තත්ත්වයක් පෙරේදා රාත්‍රියයි ඊයේ අද වෙනකන් දැන් වෙලා තිබෙනවා මේ කට්ටිය ගන්න. ඉතින් ඒ ගන්න ගියාම කාටවත් කියන්න බෑ අතපසුවීම් වෙන්නේ නැහැයි කියන එක මනුස්සයන් හැටියට. නමුත් අපි ලබා දිය යුතු දේවල් එක්ක ඒ කට්ටියට ගිහිලා පරිස්සම් මොකද මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඉතින් මේ බව කියලා පැහැදිලි කරලා තමයි අපි යොමු කරලා තිබෙන්නේ. නමුත් ඔය ඒකයි කියලා කිසිම පුද්ගලයෙක්ට හමු වෙන්නේ නැහැ කියන தත්ත්වය නම් මම හිතන්නේ කාටවත් ඒ සහතිකයක් දීමේ හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එවැනි තත්ත්වයක් නැති නොවේයි කියලා. නමුත් මේක යම් කිසි භයානක තත්ත්වයකට අපි පසුගිය 48 පැයේදී සිද්ධ වුණා. මොකද මේ එන්නේ කොහම කට්ටිය ආපු නැති හින්දා. ඊළඟට මේ කාරණා දෙක එහෙමයි. තුන්වෙනි කාරණයක් වශයෙන් මේ ආරක්ෂක මේ නිරෝධායනය සඳහා යොමු කරන අයගේ පහසුකම් සම්බන්ධයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඔව් අපි එදා කරපු ක්‍රමවේදෙම හොඳට කණ්ඩ දෙන දේවල් ඉන්න දෙන දේවල් කරනවා. නමුත් අද වෙද්දී ඒ කියන්නේ රටේ ජනතාව දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ ඇවිල්ලා යුද හමුදාවේ සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාව අපි නිරෝධායනය කරේ සාමාන්‍යයෙන් 8000ක් 8500ක් තමයි උපරිමේ එකවර කරේ. ඒක අනුව තමයි අර ගුවන් යානාගේදීත් අපි පොඩ්ඩක් ඒ කාලේ ඉඳලා 90 ගෙනාවේ යම්කිසි කල්යාවල් ඇතුව ගෙනාවේ ඒකයි. දැන් එක පාට මේ පිට රටවල වලින් අපි දිගටම ගෙනා එක ෆ්ලයිට් යන්නේ දෙක තුනක් ගෙන අපිට විදේශ රටවල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මනින් අර හම්බුන අවස්ථාවේ ගෙන්න ගන්න අපි උත්සාහ කරා. ඒකින්ද ඒ වගේ විශාල සංඛ්‍යාවක් ඉන්න අවස්ථාවක තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් අද දිනේදී මේක 10000කට දැන් අපේ කැපැසිටි එකෙන් ඔබට ගිහිල්ලා දැන් අවසාන වශයෙන් අපේ අධ්‍යක්ෂ ක්‍රියාන්විත මම එන්ඩ්ලාස්ටේදී ගියා සර් දැන් 10000කට ඇවිල්ලා තියෙන තත්ත්වය මේක. එතකොට දැන් අපේ හමුදාවක් වශයෙන් අපි මේ රටේ මිනිස්සු දැනගන්න ඕන හින්දා ජනතාව දැනගන්න ඕන හින්දා කතාව කියන්නම්. අපි මේ තත්ත්වෙ එන්න ඉස්සෙල්ලා යුද හමුදාවෙන් පමණක් උපාධිධාරීන් දහසක් එකවර අපි පුහුණු වීම කරනවා. රජයේ ප්‍රතිපත්තියක් වුණා 50000ක් උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩමුළුවක් පටන් ගත්තා. ඒකේ 44000ක් සාමාන්‍යයෙන් පොදුවේ පුහුණු වීම කරනවා. ඒක සම්පූර්ණයෙන් යුද හමුදාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා කරන්නේ. ඒ කරද්දී 10000ක් එකවර යුද හමුදාවේ පුහුණු වීම වෙනවා. එතකොට 10000ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. දැන් මේවත් එක්ක තමයි අපි දැන් මේ සංඛ්‍යාවත් අපිට මැනේජ් කරන්න තියෙන හමුදාවට. ඉතින් මේක ඉතාමත්ම අපහසු කාර්යයක්. නමුත් අපි කවදාවත් බැහැයි කියන්නේ අපි බැහැයි නොකියපු කණ්ඩායමක්. අපේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම කැපකිරීමකට කරන්න සූදානම් කණ්ඩායමක්. ඉතින් ඒකින්ද ඔබ අහපු ප්‍රශ්නෙට අපි කොසේ හෝ ලබා දිය යුතු සියලුම පහසුකම් අපිට දෙන්න පුළුවන් උපරිමය අපි ලබා දීලා එදා කරපු ආකාරයෙන් හෝ ඊටත් වැඩියෙන් ආකාරයෙන් දීලා අපි අනිවාර්යයෙන්ම කරනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන ගැන තවත් කතා කරන්න ඕනේ. ඊට කලින් මම අපේ විශේෂඥ වෛද්‍යතුමන් පැත්තට ගිහින් එන්නම්. ඔබතුමන්ගෙන් අහන්න මේ ප්‍රශ්නයක් තිබුණා. ඊට කලින් අපි මහ ජනතාවට අවශ්‍යතාව දෙලියමු. රමින්ද ප්‍රනාන්දු කොට්ටාවෙන් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ආයිබෝන්. ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න. පාදිනී මහත්මයාගෙන් මම ප්‍රශ්න යොමු කරන්නේ. ඒ වගේම ඔබ සියලු දෙනාටම අනේක වාරයක් පිං මෙම වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම මට දැනගන්න ඕනේ
ෆේස් මාස්ක් පළඳිනවා වගේම අත්පරන්දනා ඒ කියන්නේ අත්ග්ලව්ස් පළඳීම අනිවාර්ය විය යුතුයි නේද? සහ මම තව දැනගන්න ඕනේ මුලින් අපි අපගේ උණ පරීක්ෂා කරේ අපි යන නැතන් වල අපේ මේ නල්ලට තියලා දැන් පුරුද්දක් තියෙනවා මේ අතට උණ බැලීම ඒක සාර්ථකද කියලා සහ දැනගෙන මේ තමයි මට දැනගන්න ඕනේ. ස්තුතියි ඔබ සියලු දෙනාට. බොහොම ස්තුතියි රමින්ග පෙරේර මහත්මයා ඔබතුමාට මේ වෛද්‍යතුමනි අපි ප්‍රශ්න දෙකකට පිළිතුරු ලබා දෙමු. මගේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබතුමාට. ඔව් මෙතනදී දැන් මම ඉස්සෙල්ලත් කිව්වා මේ නව දැන් අපි ඉන්නේ අර රෝගීන් අඩු වැඩි වෙන යුගයේනේ. එතකොට ඒක කලින් තිබ්බ සාමාන්‍ය තත්ත්වේ නෙමෙයි. එතකොට අපි ඒකට කියන්නේ නව සාමාන්‍යකරණය නැත්නම් නිව් නෝමල්සි කියලා. ඒ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ පත්‍රිකාව. මේක පත්‍රිකාවකුත් නෙමෙයි ලොකු පොතක්. මෙතන තියෙනවා රජයේ වෛද්‍යනාලය සංගමයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවත් එකතු වෙලා හදපු විශාල පත්‍රිකාවක් නැත්නම් පත්‍රිකා රාශියක් එකතු කරලා හදලා තියෙනවා. මේ පොතේ තියෙනවා මම හිතන්නේ පිළිපැදිතු අංග සියල්ලක්ම. ඒක එකට කැටි කරලා කතා කරලා තියෙනවා ඩ්‍රීම් කියන ඒ වචනේ ඩ්‍රීම් කියන එකේ D කියලා කියන්නේ ඩිස්ටන්සින්. ඒ කියන්නේ මීටරයක හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් පරතරය තබා ගැනීම. RE කියලා කියන්නේ රෙස්පිරේටරි එටිකට්. ඒ කියන්නේ අපි ශ්වසන මාර්ගයේ රෝගයක් තව කෙනෙකුට යාම වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු මූලධර්ම. තුන්වෙනි එක තමයි ඒසෙප්ටික් ටෙක්නික්ස්. අපි අර අතින් තමයි විස බීජ මේක වැඩියෙන් යන්න පුළුවන්. ඒකෙන්ද අත සෝදා ගැනීම සහ ඒ පිරිසුදු කිරීම සම්බන්ධ කාරණා. අන්තිම එක තමයි මාස්ක් එක නැත්තම් මුහුණට පැළඳීම. මේ කාරණා හතර තමයි මේ නිර්දේශ කරලා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම දත්ත සඳහන් කරලා තියෙනවා. මම මහජනතාවගේ ප්‍රයෝජන සඳහා කෙටියෙන් සඳහන් කරනවා. මේකේ දීර්ඝ වශයෙන් මේක වෙබ් අඩවියේ තියෙනවා. අපේ වෙබ් අඩවියෙත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙත් තියෙනවා. ඒ වෙබ් අඩවිය බලන්න ප්‍රවාහන කුලී රථ සේවාව පවත්වාගෙන බයිසිකලයක් පැදීම මන්තිරු භාවිතය වැනි සරල කාරණා ඉඳලා යම්කිසි කන්තෝරයක කොහොමද වැඩ කරන්නේ, ඡායාරූප ශිල්පියෙක් වැඩ කරන්නේ කොහොමද, ඊළඟට දිවාසුරකම් මධ්‍යස්ථානය, බන්ධනාගාර, හෝටල් සහ උත්සව පවත්වාගෙන යාම, ඊළඟට බැංකු, කර්මාන්ත, කාර්යාල, ඒ වගේම ඉදිකිරීම් මධ්‍යස්ථාන, ගරාජ, සාප්පු, වෙළඳසැල්, අවන්හල් ඇතුළු සියලුම දුම්රිය පාවිච්චි සියලුම ක්ෂේත්‍ර ආවරණය කරන එක එකට වෙන්වෙන්ව තියෙන මූලික අර්ථ දැක්වීම් තියෙන. ඒක නිසා ඔබතුමාට අර ග්ලව්ස් පැළඳීම කියන එක එක්තරා සීමාවකට විතරයි පැමිණෙන්නේ. ඒ කොයි අවස්ථාවේදී කියනවා නම් සාමාන්‍ය බැංකුවක වාගේ ඉන්න කෙනෙක් සල්ලි අල්ලනකොට වාගේ අවස්ථාවල හැර අන් අය ග්ලව්ස් පැළඳීම එච්චර අවශ්‍යයි කියලා සලකන්නේ නැහැ. ඒක ඔබතුමා අහපු එක තමයි උෂ්ණත්වය බලන එක. උෂ්ණත්වය බලන එක මේක ඊටාත්ම හොඳම ක්‍රමයක් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් අර ස්ක්‍රීනින් මූලික හරයක් හැටියට තමයි පාවිච්චි කරන්නේ උෂ්ණත්වය බලන එක. අර මූණට අල්ලලා බලනකොට සමහර ලාවට ඒක එච්චරම සුදුසු නෑ කියලා හිතන නිසා අතේ බලන වෙන්න පුළුවන්. ඒක කරන තාක්ෂණය අනුව ඒක යම්කිසි අපිට උණක් තියනවද නැද්ද කියන අදහස දෙනවා. කෙසේ නමුත් මෙතන වෛද්‍යතුමනි පොඩි බාධා කිරීමක් එය 100%ක් නිර්වද්‍යද නිවැරදිම ක්‍රමවේදයක් කියන්න අමාරු. නමුත් එයින් යම්කිසි දායකත්වයක් ලැබෙනවා. දැන් ඔය අර ස්කෑන් යන්ත්‍ර වලින් සමහරලාවට අර එනකොට තියෙන තර්මල් ස්කෑන්ස් වලනුත් කරන්නේ තමන්ගේ ළඟ වුණ වතුර බෝතලයක් තිබ්බොත් ඒක අතන උෂ්ණත්වය දැනෙනවා. නමුත් මෙතනදී වැදගත් දේ තමයි තේරුම් ගන්න ඕනේ දේ මම ඉස්සෙල්ලත් කිව්වා රජයේ ඉන්න ඕනේ, සෞඛ්‍ය බලධාරීන් ඉන්න ඕනේ, මහජනතාව ඉන්න ඕනේ. මහජනතාවට වගකීමක් තියෙනවා. තමන්ට උණක් තියෙනවා නම්, තමන්ට කැස්සක් සහ ශ්වසන මාර්ගයේ ආබාධයක් තියෙනවා නම් තමන් අන් අයට ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක. ඒ සඳහා කරන අර නිල අපිට කියන්න පුළුවන් මේ උෂ්ණත්වය බලන එකෙන් අපිට හැඟීමක් එනවා. අපිටත් වගකීමක් තියනවා නේද කියන අදහස මිසක් ඉන් ඔබට මේක නිවැරදිම පරීක්ෂණය හැටියට අපි සලකන්න අමාරුයි. එහෙමනම් නිවැරදිම උෂ්ණත්වය බලන්න අවශ්‍ය නම් උණ කට්ටක් පාවිච්චි කරලා බලන්න අවශ්‍යයි. ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ කොරෝනා නැවත මතුවීම ප්‍රථම වරට ආසාදිත බවට පත්වන්නේ කාන්තාවක්. දැන් වාර්තා වෙන තොරතුරු වලට අනුව මේ කාන්තාවට පසුගිය මාසේ 28 වෙනිදා ශ්වසන රෝගී තත්ත්වයක් පෙන්눔 කරලා තිබෙනවා. කොහොම හරි 30 වෙනිදා වන විට අය රෝහල්ගත වෙනවා. නමුත් 3-4 වගේ දිනවල තමයි ඒගේ PCR පරීක්ෂණය එන්නේ. 28 ඉඳන් මේ ලොකු කාලයක්. මොකක්ද මෙතන මේ වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණේ තමයි අපි මං හිතන්නේ මහජනතාවට පළවෙනි අමුදාවත්තුමා කියවා වගේ යුගයේදී අපි දැනුවත් කිරීම කරා. මේ වෛරසය මේ 2000න් පස්සේ ආපු 6 වෙනි වෛරසය. නමුත් මීට කලින් ආපු වෛරස පහ ගැන මහජනතාවගේ දැනුමක් නැති තරම්. නමුත් මේ වෛරසය ගැන අද ඩෙන්ගු වලට වඩා මේ වෛරසය ගැන මිනිස්සු දන්නවා.
ඇයි මේක මෙච්චරම වෛරස් එක ගැන දැනුම් තේරුම් ආවේ? මේක පැතිරෙන වේගය තමයි වැදගත්. මරණ සංඛ්‍යාවට වඩා පැතිරෙන වේගය තමයි වැදගත්. පැතිරෙන වේගය අපි පැහැදිලිව කිව්වා මේ රෝගය කළමනාකරණය කරගත්තේ නැත්නම් එහෙම ඒක පුද්ගලයෙකුට පුළුවන් මාසයක් ඇතුළත 512කට පතුරවන්න. ඉතින් දැන් ඔය 1000 ගාණක් පැතිරෙන එකේම අපිට පැහැදිලි වෙනවා සමහරවිට දෙන්නෙක්ද දන්නේ නැහැ මේ රෝගය සම්පූර්ණයෙන්ම පැතිරුවේ. ඒක තමයි මේකේ තියෙන හැකියාව. ඒක නිසා තමයි යම්කිසි කෙනෙකුට අපි කිව්වේ මේ ආරක්ෂිතකම පිළිපදිනවා වගේම තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් තමන් ස්වයං වගකීමක් ගන්නට අවශ්‍යයි මේ ප්‍රතිකාර සේවා සඳහා යොමු වීමට. අපි හමුදාපතිතුමා කිව්වා වගේම දවසකට PCR පරීක්ෂණ කරන්න පුළුවන් 4000ක් දක්වා දැන් දියුණු කරලා තිනවා. ආයතන ගණනාවකින් කරන ලංකාව 4800කට වැඩි ප්‍රමාණයක් කරා දවසකට කරන්න හැකියාව තියෙනවා. ලංකාව පුරාම මේ ආයතන බිහි කරලා තිනවා. තුමා කිව්වා වගේම හමුදාවේ මේක ඇති කරලා තියෙනවා. ඊට අමතරව ගුවන් තොටුපොළේ අපි මේකක් ඇති කරලා තිනවා. ඉතින් මේ පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් අපි ඔය කිව්ව නිද්‍රාශීලී කියප අවස්ථාවලදීත් අපි දිනපතා මේ කියන දේවල් නිරතුරුව පවත්වා ගන්න උත්සාහ කරා. ඒ වගේම මේ ඔබතුමන්ගේ බාධා කිරීම සමාවන්න ඕන. දැන් මේ PCR පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ සංගම නිරන්තරයෙන් දැඩි තීරණයක හිටියා. දැන් සෑහීමකටපත් වෙනවාද ඔබතුමන්ලා පමණක්? දැඩි තීරණයක හිටියා. අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් ද දෛනික වන PCR පරීක්ෂණ ප්‍රමාණය සම්බන්ධයෙන්? ප්‍රමාණය අපි ඇත්තටම කිව්ව 4000 මට්ටමේ තියාගන්නට කියන එක දිගටම කියන්නේ ඒක හේතුවක් තමයි. දැන් මේ PCR පරීක්ෂණ කොහොමදත් කරන්න වෙන පිටසක් ඉන්නවනේ. රෝගී වෙලා ඉන්න අය රෝහලෙන් එටිඑල්ට යන්න කලින් අඩුම ගානේ තව පරීක්ෂණ දෙසරයක් හෝ තුන්සරයක් කරලා තමයි ඒ නිවැරදි වුණාට පස්සේ එළියට දාන්නේ. ඒ වගේම තමයි ගුවන් තොටුපොළින් අපි ගුවන් තොටුපොළ විවෘත කරා. එතකොට එතනින් එන අයගේ PCR පරීක්ෂණ අනිවාර්යෙන් කරගන්නට ඕනේ. ඊට අමතරව අපි කිව්වා රෝගීන්ගේ ආශ්‍රිතයන්ගේත් කරන්න ඒ දෙකටත් අමතරව යම් යුතිලා රැන්ඩම් කියලා කියන්නේ අහම්බු ලෙස තනින් තන සාම්පල ගැනීම සැකසහිත දේවල් සාම්පල. මේ සියල්ල සිද්ධ වෙද්දී තමයි මේ විදිහ රෝගීන් මතුවන්නේ. මෙතනදී ඇත්තටම මහජනතාවට අපි චෝදනා කරනවා නෙමෙයි. නමුත් තමන්ගේ ශ්වසන මාර්ගයේ ආබාධයක් තියෙනකොට විශේෂයෙන් තමන්ගේ පැතිරිලා යනකොට වගකීමක් තිබ්බ යම්කිසි විදිහකින් තමන්ගේ PCR පරීක්ෂණය සඳහා යොමු වෙන්න. එතන යම්කිසි පසුබෑමක් තිබ්බ කියන එක පිළිගන්නවා වගේම අපි මෙතනින් පසුබාලා නැහැ. අපි මේක කෙසේ හෝ ජය ගන්නවා කියන එකත් අපි මෙතනදී කිව යුතුයි. ඒකෙදී වෙච්ච සිද්ධිය තමයි අර මේ මේචම් හත පැහැදිලිව කිව්වා වගේ මේක මේ පැතිරිච්ච හැදිච්ච තැන බලපුවාම මේක පැතිරීමේ අවදානම හොඳටම තියෙන තැන. දැන් අර නාවික කිටුවේ ඇති වෙච්චාම ඒක එක කොටසකට සීමා වෙච්ච එකක්. නමුත් ඒ විශාල වශයෙන් පැතිරුණා. මෙතන සමාජගත වෙලා තමයි පැතිරුණේ. එතකොට අපිට ඒක කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයන් පාවිච්චි කිරීම උපරිමව කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න අවශ්‍යයි. මේකෙදී අපි කළමනාකරණය කරන මූලධර්මය ගැන මහජනතාවට වැටහීමක් දෙන එක වැදගත් කියලා මට මෙතනදී කියන්න ඕනේ. මහජනතාව අහන්නේ ඇයි මේ රටම වැහුවේ නැත්තේ? ඇයි මේක සති දෙකකටවත් මුළු රටම වහන්නේ නැත්තේ? මෙතනදී තේරුම් ගන්න අවශ්‍යතාවය තියෙන්නේ අපි දැන් ඉන්නේ දෙවෙනි අදියරේ නිසා මේ රෝගය ගැන සියලු දෙනාට දැනුවත් කරලා අර නිව් නෝමල්ස් එහෙම නැත්නම් නව සාමාන්‍යකරණය යටතේ මහජනතාවගේ ඒ දායකත්වයත් බලාපොරොත්තුෙන් අපි කටයුතු කරන යුගයක තමයි ඉන්නේ. ඒ යුගයේදී මේකෙදී අපි යෝජනා කරලා තියෙන්නේ යම්කිසි ප්‍රදේශයක රෝගියෙක් මතු වුණොත් ඒ ප්‍රදේශය කියන්නේ සෝනල් ලොක්ඩවුන්. එහෙම නැත්නම් ඒ ප්‍රදේශය විතරයි වහලා දාන්නේ. ඒ ප්‍රදේශය කියලා සලකන්නේ ග්‍රාම සේවක මට්ටම හෝ AGA නැත්නම් අර ප්‍රාදේශීය ලේකම් මට්ටම දක්වා තමයි අපි ආවරණය කරන්නේ. ඒ සඳහා අපි ඉදිරිපත් කරා ඒ වැඩමුළුවේ අපි එහෙම රෝගීන් මතුවෙන කලාප රතු කලාප හැටියටත් නැත්නම් ඩේන්ජරස් zones හැටියටත් එහෙම නැති කලාප කොළ කලාප හැටියටත් ඒ දෙක අතරමැද ඉන්න කලාප කහ කලාප හැටියටත් ඉදිරිපත් කරලා මේ කියන මූලධර්මයක් අනුව තමයි මේ කලාප නිර්ණය වෙන්නේ. අන්නේ කලාපවල අහුවෙන රෝගීන් අහුවෙච්ච ගමන් ඒ කලාපයේ සම්පූර්ණයෙන්ම සංචරණ සීමාවකට යටත් කරනවා. හැබැයි මුළු රටම සංචරණ සීමාවකට යටත් කරන්නේ නැහැ. මොකද අපේ රටේ ආර්ථිකය හැසිරෙන්න අවශ්‍යයි, ආහාර නිෂ්පාදනය වීම කෘෂි කර්මාන්තයේ කෙරෙන්නට අවශ්‍යයි. ඒ වගේම එදිනෙදා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු කොණ්ඩේ කපන මිනිස්සු ඒ මුළු රටම එක සැරේ වහනවා කියන එක මේක ලේසි දෙයක් නෙවෙයි. ආර්ථිකය සියල්ල පවතින්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා පාසල් ඉගෙන ගන්න ළමයින්ගේ මේ සියල්ල වහගෙන ඉන්න එක නෙවෙයි. හැබැයි අර වෙන රටවල් වල වෙන රටවල් බොහොම පල්ලෙහාට දාලා කතා කරනවා නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම අතහැරලා ඕන කෙනෙකුට ඕනේ රෝගයක් වැළඳෙද්දී මැරෙන්නේ මැරෙද්දෙන් කියන ආකල්පෙන් නෙමෙයි. දැන් අපි දන්නවා දියුණුම රටක් එක ආර්ථික විශේෂඥයෙක් කිව්වලු මේ රෝගේ එන්න දෙන්න මේක කළමනාකරණය කරන්න අවශ්‍ය නැහැ. මේකේ එයා ගණන් හදලා කිව්වලු 4 ලක්ෂයක් විතර 3,50,000ක් විතර සංඛ්‍යාවක් මියයි. ඒ මියන සංඛ්‍යාවත් වයසක මියන්නේ. ඒ මිය ගියාම රටේ මේ සමදායකත්වයේ හොඳ වෙයි කියලා ඒ ආකල්පකින් අපි නෑ. ඒ දැනටම මිලියන 10කට වඩා මිය ගිහින් තියෙනවා. එහෙම ආකල්පකින් අපි නෑ. අපි මෙතනදී හැම වෙලෙම කිව්වේ ආර්ථිකයත් කළමනාකරණය වෙන ගම. ඒක තමයි ඔබ හොඳ වචනයක් කිව්වා. කොරෝනා සමග ජීවත් වීම වාගේ කියලා වචනේ කිව්වොත් හරි.
කොරෝනා සමග ජීවත් වීම කියන එක සාමාන්‍ය ජීවිතේ නෙවෙන බව මහ ජනතාව තේරුම් කරගත යුතුයි. ඒක තමයි ඩ්‍රීම් කියන concept එකෙන් පැහැදිලිව දීලා තියෙන අර කියන කරුණු හතර පිළිපදිමින් අපි පුද්ගලිකවත් සියලු දෙනාත් සමාජ වගකීමක් ඇතුව තමන්නුත් අනුත් ඒ වගකීම අරගෙන කටයුතු කරනවා නම් මේ කියන ආරක්ෂාව අපිට සැලසෙනවා. ඒ වගේම මේ ඇඳුරු නීතිය පැනවීම සම්බන්ධව මම දන්නවා ඔබට ප්‍රශ්නයක් තිබෙනවා කියලා වෛද්‍යතුමන් සඳහන් කරපු විදිහට ඒ ප්‍රශ්නට පිළිතුරක් මම යුදහමතාපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන ඊට කලින් කෙටි විරාමයක් ලබා ගැනීම. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් අද අපි සංවාදයට ලක් කරන්නේ දේශපාලනයේ නොවේ රටේ මේ වනට පවතින කොවිඩ් තත්ත්වය සහ ඉදිරියට අපි රටක් විදියට ගමන් කළ යුත්තේ කෙසේද කියන දේ පිළිබඳව අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා තලවතු ගොඩින් රවීන්ද්‍ර මාරවීර මහත්මයා අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයබෝවන් රවීන්ද්‍ර මහත්මයා. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරමු අපි කෙටියෙන්. ඔව් මට දැනගන්න ඕනේ මේ වගේ සංකීර්ණ අවස්ථාවක දැනටමත් මේ කොවිඩ් පළවෙනි සහ දෙවෙනි වලට වඩා තුන්වෙනි රැල්ල ටිකක් භයානක විදිහට පැතිරලා තියෙනවා. දැනටමත් අපි මේ වගේ අවස්ථාවක ඇයි දැනටමත් මේක ලොක්ඩවුන් එකකට ගිහිල්ලා මේක හරි මුලෙන් හොයාගන්න යන්නේ නැත්තේ. එහෙම නැත්නම් ජනතාවට දැනුම් දීමකින් තොරව එකපාරටම ඩවුන් එකට යයිද? ඉතින් ප්‍රශ්නේ තමයි දැන් මේ කියන ආයතනයේට සමහර වෙලාවලදී මේ පෞද්ගලික කාලයේදී විධායක මණ්ඩලයක් ඇවිල්ලා තිනවා ඉන්දියාවෙන්. ඒක නිසි ක්‍රමානුකූලව ඇවිත් තිනවාට එහෙම නැත්නම් ඒකට එහෙම ඇවිත් තිනවා නම් ඒක එහෙම ඇවිත් නැත්නම් ඒකට වගකීම් යුත්තේ කවුරුද කියන එක මම දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ රවින්ද්‍ර මහත්මයාගේ දෙවන ප්‍රශ්නය මමත් යොමු කරන්න සූදානම් වෙන්නේ යුදහමතාපතිතුමනි ඔබතුමන්ට. ඒ නිසා අපි නාලක මහත්මයාගෙන් අර පළමු ප්‍රශ්නට පිළිතුරක් ලබා දෙමු. දැන් බොහෝ ජනතාවක් බලන් ඉන්නවා. මම හිතනවා යුදහමතාපතිතුමනත් ඒ පිළිතුර සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රටම ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි? මේ දේ ගැන. ඇත්තටම දුෂාන් මම හිතන්නේ ඒකට හොඳ පිළිතුරක් අපේ වෛද්‍යතුමන් ලබා දුන්නා. මොකද මේක දැන් අපි ගත කරන අවස්ථාව අනුව එහෙම එකපාරටම රටම ලොක්ඩවුන් කරන තත්වයකට ඒ ගමන් කිරීමක් මම හිතන්නේ අදහස් කරන්නේ ඒක නෙමෙයි ක්‍රමවේදය. ඒක තමයි අපි මම හිතන්නේ විස්තර කරේ වෛද්‍යතුමන් ඒ වගේම යුදහමදාපතිතුමා විස්තර කරේ ඒ සිදුවීම. එතකොට දැන් මෙතනදී තියෙන්නේ ඇත්තටම දැන් අපි දැන් මේ වෙන්නේ දැන් මාධ්‍යත් එක්ක මේක අපි කතා කරලා මේ දෙවෙනි අවස්ථාව ඇති වුණාට පස්සෙත් අපි දැන් හොඳින්ම ජනතාව දැනුවත් වෙලා තියෙනවා මේ ප්‍රදේශයන් සම්බන්ධව මේක පිළිබඳව වාර්තා කිරීම පිළිබඳව මනුෂ්‍යයන් විවිධ අදහස් තිබුණාට අපි සාමාන්‍ය පොදුවේ ගත්තාම අපි ඉතාමත් මික්මනින් තහවුරු කරපු මේ ප්‍රදේශ මොනවද කියන එක නිවැරදිව ජනතාව දැනුවත් කරනවා. එතකොට මේ ඒකත් එක දැන් මම හිතන්නේ දැන් මහ ජනතාව මේ වෙන විට මේ ප්‍රදේශවල ඉන්න ජනතාව හොඳින්ම දැනුවත් වෙලා ඉන්න කොයි ප්‍රදේශවලද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එක් රෝගියෙක් කො ඉන්නවා නම් කොයි ප්‍රදේශයේද කියන එක. එතකොට ඊට අමතරව සමහරට මාධ්‍යයෙන් යනවට අමතරව අපේ මේ සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු ආරක්ෂකාංශ මේ සියලු දෙනාමත් ඉතාමත්ම ක්‍රියාකාරීව ශාස්ත්‍රයේ ඉන්නවා. ඒතර මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට මම හිතන්නේ මේ ප්‍රශ්නේ මම අර කලින් අහපු ප්‍රශ්නෙටත් ඒ කියන්නේ අර ගම්පහෙන් අපි අර මහත්මයා කතා කරා එතුමියත් ඇත්තටම මේ ප්‍රශ්නේ මේ தත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ඒ දැනුවත් වෙලා ඉන්න නිසාම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ඒ කියන්නේ දැන් ඒ දැනුවත් වීම තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. දැන් එතුමිය අහන ඒ ප්‍රශ්නේ දැහුවා වගේම එතුමිය ඇහුවා දැන් ඇයි අපිට PCR කරන්නේ නැත්තේ? එතකොට PCR කරන්නේ නැතුව දැන් මෙහෙම එක වෛද්‍යවරයෙක් හම්බෙලා තියෙනවා කියන එක. එතකොට ඇත්තටම අපි දැන් තොරතුරු පැත්තෙන් බලනකොට ඒ තොරතුර ඒක එක සිද්ධියක්. ඒ සිද්ධිය ඒ ශාස්ත්‍රයේ ඉන්න දැන් සියලු දෙනා දන්නවා. ඒ කියන්නේ දැන් ගම්පහ නම් ඒ ගම්පහ ඉන්න ඒ වෛද්‍යාංශ, ඒතර ආරක්ෂකාංශ සියලු දෙනා මේ සිද්ධිය දන්නවා. ඒතර ශාස්ත්‍රයේ තියෙන තත්ත්වයන් යටතේදී ඒ ගන්න අවශ්‍ය පියවර ඔවුන් ගනිමින් සිටිනවා. හැබැයි එතකොට මහ ජනතාව පැත්තෙන් තියෙන දැනුවත් වීම වැදගත්. මොකද ඔවුන්ට ඒ වගේ සැකයක් තියෙනවා නම් අවම වශයෙන් අපේ වෛද්‍ය පාදිමේ මහත්මයා කිව්වා වගේම තමන් ස්වයං නිරෝධායනයකට ලක් වෙනවා. එහෙම තමන්ට ගැටලුවක් තියෙනවා නම් ඒක තමයි මේ අවස්ථාවේ කරන්න පුළුවන් හොඳම දේ. PCR පරීක්ෂණයක් කරනවා කියන එක දෙවෙනි අවස්ථාව. නමුත් තමන්ට ජනතාව වශයෙන් දැනුවත් නම් මම පුද්ගලික වශයෙන් දැනුවත් නම් මට මේ වගේ අවධානමක් කුමන ආකාරයකින් මේකේ තියෙනවා කියන එක එතකොට පුළුවන් ඔවුන්ට ස්වයං නිරෝධායනයකට වගේ දෙයකට ලක් වෙන්න අර රජය විසින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය ආරක්ෂා ඒ ක්‍රමවේදයට ඔවුන් ඇතුල් වෙන තුරු. ඉතින් අර කිව්වා වගේ මේකේ තියෙන සංඛ්‍යාත්මක ගන්නකොට එක පාරටම සියලු දෙනාම මේ පද්ධතිය ඇතුළට අරගෙන මේ දේවල් කරන්න අමාරුයි. මම හිතන්නේ යුදහමුදාපතිතුමත් විස්තර කරා මෙතන ඉන්න සියලුම දෙනා විස්තර කරා ඒක. ඇයි එහෙම මේවර මේ ප්‍රශ්නේ සංකීර්ණ කියන එක.
නමුත් මහජනතාවට ඒ වගකීම ඉතාමත් බැරෑරුම්ම තියෙනවා. ඒ කාර්යය තමයි මම හිතන්නේ මාධ්‍ය ඉටු කළ යුතුව තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඔබතුමන් මේ මාධ්‍ය ඉටු කිරීම ඉටු කළ යුතු වගකීම් පිළිබඳ මතක් කරපු නිසාම එතෙන්ද මම අහන්න හිතුවා මේ අද දිනේදී අත්අඩංගුවට ගත්ත ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිතව අසත්‍ය ප්‍රචාර පතුරවපු අය. දැන් ජනතාවට තිබෙන ප්‍රශ්නක් නාලක මහත්මයා මේ සමාජ මාධ්‍ය යම් තැන්වලදී අවභාවිත වෙනවා. ඒතර වගකීම් සහගතව කොහොමද අපි ඇත්ත දැනගන්නේ? අපි දන්නවා මාධ්‍යවේදීන් විදිහට ඔබතුමන්ගේ අත්සනෙන් යුතුව අපට නිල නිවේදනය එනවා. නමුත් ඔක ගෙදර ඉන්න ජනතාව දන්නේ නැහැ මොකක්ද නිල නිවේදනය, මොකක්ද ඔබතුමන්ගේ අත්සනෙන් යුතුව එන දේ, මොකක්ද හරි දේ කියලා. දැන් මෙතන ව්‍යාකූල තත්වයක් තිබෙනවා. මේ රටේ වගකීම් යුතු මාධ්‍ය ආයතන සියල්ල වගකීම් යුතුව කටයුතු කරන අපි මේ පිළිබඳව විවාදයක් නැහැ. නමුත් මේ සමාජ මාධ්‍ය ප්‍රබල වීම දැන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔව් මදෂාන් මෙහෙමයි සමාජ මාධ්‍ය ප්‍රබල වීම කියන එක අපිට වළක්වන්න බෑ. මේ යන රටාව අනුව සමාජ මාධ්‍ය ප්‍රබල වෙනවා. දැන් අපි එතනදී වැදගත් වෙන්නේ අනිවාර්යෙන් අපිත් කොහොම සමාජ මාධ්‍ය ජාලාවල ඉන්නේ කියන එක. දැන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් අපි කටයුතු කරන්නේ මේ විදිහට. ඒ කියන්නේ ඔබතුමා කියනවා දැන් නිල නිවේදනය අපි මාධ්‍යෙට නිකුත් කරනවා වගේම අපි ඍජුව මහ ජනතාවටත් ඒක දැනගන්න සලස්වනවා. දැන් එතකොට ඒක නිසා මම හිතන්නේ අපි දැන් ඉස්සර තිබුණු තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. මොකද සමාජ මාධ්‍යයේ මේ තොරතුරු රජයේ පැත්තෙනුත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊටාම ශනිකව ඒ තොරතුරු තියෙනවා. නමුත් මෙතනදී ඔබ අහන ප්‍රශ්නේදී තියෙන ගැටලුව තමයි දැන් තොරතුරු ගොඩාක් ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා මේ දුරකථනය හරහා හෝ මොහොතක් දෙන්න ඔබතුමා ඒ කියන්නේ ඒ Tamanට සියලු අර මම ඉස්සෙල්ලත් මේ කතාවම කිව්වා ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකින් ඉන්න ඕනෑම කෙනෙකුට ප්‍රවෘත්තියක් මවන්න පුළුවන්. ඒක සමහරලාට පදනමක් වෙන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්, සමහරලාට හිතලුවක් වෙන්න පුළුවන් මදුෂාන්. එතකොට ඒ ප්‍රවෘත්තිය දැනගෙන ඊට පස්සේ මේක ඇත්තටම නිල වශයෙන් තහවුරු කරලා තියෙනවද කියලා මිනිස්සු පරීක්ෂා කරමින් බලන අවස්ථාවල් තියෙන ජනතාව බලනවා. එතකොට සමහර ලාවකට මෙතනදී මේ තහවුරු කිරීම කියන එක සමහර ලාවකට ඒ වේගයෙන්ම කරන්න අමාරුයි. ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය. එතකොට මේ කොහේ දැන් ඒ සමහර දේවල් එක සිද්ධීන්. එතකොට සිද්ධීන් නැති වුණාට පස්සේ ප්‍රධාන වශයෙන් සමහරලාට මතයක් ඇති කිරීමට උත්සාහ කරනවා මේ එක්ක තොරතුරු සංගවනවා කියලා, එහෙම නැත්නම් තොරතුරු ප්‍රමාද කරනවා කියලා, එහෙම නැත්නම් තොරතුරු දෙන්නේ නැහැ කියලා මේ ආකාරයේ විවිධ ගැටලු ඇති කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපි තොරතුරු දෙන්නේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පරතරයක් තියෙන සමහර ලාවකට අර මේ සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරලා දාන තොරතුරු සහ තහවුරු කරන තොරතුරු අතර යම් පරතරයක් තිබුණාම සමහර කෙනෙක් මේක පිළිබඳව වගකීමෙන් දන්න කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් මේක වෙන්නේ ඇයි කියලා. නමුත් සමහර කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේකේ යම් කිසි පරතරයක් මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි නමුත් අපි ඉල්ලන්නේ මහ ජනතාවගෙන් මේ අවස්ථාවේදී මොන හරි දෙයක් කාරණයක් සම්බන්ධයෙන් අපිට නවත්තන්න බෑ සමාජ ජාලයේ ක්‍රියාකාරීත්වය. ඉතින් යම් ප්‍රශ්නයක් පිළිබඳව මේ වගේ සංවේදී ප්‍රශ්නයක් පිළිබඳව යම් කිසි කරුණක් පිළිබඳව ඔබට තොරතුරක් ලැබුණොත් ඒ තොරතුර එකපාරටම විශ්වාස කරලා ඒකට පියවර ගන්නේ නැතුව ඒක විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලවලින් ලැබෙන තොරතුරු මේක පිළිගත් මාධ්‍ය ක්‍රමවේදයකින් එනවද කියන විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් මේක තහවුරු කරනවද එහෙම නැත්නම් පිළිගත් වෙනත් සෝස් එකකින් මේක මාධ්‍යකින් මේක ලබා දෙනවද මෙන්න මේ කියන තහවුරු කිරීම ලබා ගත්තට පස්සේ ඒක පිළිබඳව ක්‍රියාකාරී වෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. මම හිතන්නේ අද ජනාධිපතිතුමත් විශේෂයෙන්ම නිවේදනයක් නිකුත් කරමින් මේ කාරණේම කියලා තිබුණා. නොමග යන්න එපා. විශේෂයෙන්ම මේ තහවුරු කරපු මේ මාධ්‍ය මූලාශ්‍ර හැම වෙලාවෙම පාවිච්චි කරන්න කියන එක එතුමත් ඉල්ලලා තිබුණා. ඒ වගේම මේ යුදහමදපතිතුමනි ඔබතුමන්ව සම්බන්ධ කරන්න කැමතියි. දැන් මේ යම් ආසාදිතයෙකුගේ ඡායාරූප එහෙම නැත්නම් යම් දර්ශන විශේෂම වගකීතු මාධ්‍යයේ කිසි දෙයක් නිරාවරණය කරන්නේ නැහැ. නමුත් මෙයත් ඊටාත්ම බරපතල තත්ත්වයක් විලා තිබෙනවා. ඔවුන්ගේ යම් දර්ශන සමාජ මාධ්‍යයට යොමු කරනවා. ඒ වගේම නම්ගම් සමාජ මාධ්‍යයට යොමු කරනවා. පෞද්ගලික මත අපි දැක්කම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා යන මේවත් ඊටාත්ම බරපතල තත්ත්වයක් නේද? අනිවාර්යයෙන් මේක තමයි ඉතින් මේකේ මේ රෝගී තත්ත්වයත් එක්ක ඕනම රෝගී තත්ත්වයක් මේකේ වෙන්න ඕනේ නැහැ. ඕනම රෝගියෙක්ගේ ඒ රහස්‍යභාවයක් කියන එක මම හිතන්නේ වෛද්‍යවරයාගේ පටන් රෝගියාගේ ඉඳලා තිබෙනවා. මේක දැන් වෛද්‍යවරයෙක් කවදාකවත් තවත් එක්කෙනෙක් එක කියන්නේ නැහැ කියන ප්‍රතිපත්තියෙන් ඉන්නේ. ඒ වගේ දෙයක් මේක කවුරු හරි පුද්ගලයෙක්ට දැනගන්න ලැබුණයි කියලා ඒක මාධ්‍යට දාන එක මම හිතන්නේ ඒ සංස්කෘතියේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියන එක විතරයි කියන්න දෙන්නේ. විය යුතු නැහැ. ඔබතුමා යම් කිසි දෙයක් කියන්න උත්සාහ කරනවා. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මේකේ දැන් ඇත්තටම අපි මෙතනදී කල්පනා කරන දෙයක් තමයි
දැන් මෙතනදී දැන් මේ අවස්ථාවේදී අපි මේ කලින් දැකපු දෙයක් නැති මම හිතන්නේ යුදහමුදාපතිතුමත් අපේ සියලු මේ වෛද්‍යතුමත් එකඟ වෙයි. මේ අවස්ථාවේදී අලුත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිරෝධායනයට යොමු නොවීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ වෙනදාට වඩා ඒ වගේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ තියෙනවා. දැන් ඇත්තටම රෝගී කියලා මේ කියන්නේ පොසිටිව් කියලා නැත්නම් PCR පොසිටිව් වෙච්ච කට්ටියත් ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් තියෙනවා කියලා අපි යුදහමුදාපතිතුමත් කිව්වා. ඒකෙන් විශාල වශයෙන් මේ ආරක්ෂකාංශ දැඩි මේ අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන් මේ ක්‍රියාවලිය නිසා. අපි ඇත්තටම මෙතනදී මාධ්‍ය වශයෙන් බලන්න ඕනේ. මොකද මම කතා කරන්නේ මාධ්‍ය පැත්තෙන් නිසා. මාධ්‍ය වශයෙන් බලන්න ඕනේ ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වුනේ කියලා. මොකද මේ අපි පිටිපස්සේ ඉඳලා මේ අපි සියලු දේ කරත් අපේ කණ්ඩායමක් වශයෙන් යුදහමුදාපතිතුමා ඇතුළු මේ මුළු කාර්ය මණ්ඩලයම අපි මේ කැපකිරීම කරත් මේක එළියට යන්නේ මාධ්‍යයෙන්. කරන්නේ මොකක්ද වෙන්නේ මොනවද කියන එක මාධ්‍යයෙන්. එතකොට මෙවැනි ප්‍රශ්නයක් අද මිනිසුන්ගේ මානසික තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මොකද අපි මේක මුල් අවස්ථාවේදී අපි දැක්කේ නැහැ. සමහරට ඒක සංඛ්‍යාව නිසා ඒක පේන්නේ නැතුව වෙන්නේ නැති. නමුත් අද මානසිකත්වය වෙනස් වෙනවා තියෙනවද කියන අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ඇයි මේ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැත්තේ? එතකොට මේ ප්‍රවණතාවයේ ඉස්සරහට ගියොත් දැන් අපි කියනවා මේක අපි අවුරුදු ගාන මේ අපිට මේ සිද්ධි විතරක් නෙමෙයි සමහරට අපිට ඉස්සරහටත් මේක වෙන්න පුළුවන්. මේ තත්ත්වෙම ඉස්සරහට එනවනම් මෙතනින් කොහොමද අපි ගැලවෙන්නේ කියලා. එතනට තමයි මම කියන්නේ මානසිකත්වයේ වෙනසක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. එතනදී මම හිතන්නේ ප්‍රධාන වශයෙන් මෙතනදී බලපාන කාරණේ තමයි මාධ්‍යයේ අම්මා අවස්ථාවේ හැම මාධ්‍යයකටම මේක චෝදනා කරන්නේ නැහැ. සමහර මාධ්‍ය විශේෂයෙන් සමාජ මාධ්‍ය අර පෞද්ගලිකත්වය අතික්‍රමණය කරනවා. ඒ පෞද්ගලිකත්වය අතික්‍රමණය කරනවා කියලා කියන්නේ උදාහරණයකට රාජකාරී කටයුත්තක් සඳහා යොදා ගන්නා නාම ලේඛනය. උදාහරණයකට මම හිතන්නේ අර බුද්ධිංශ විසින් හෝ අඳුරා ගන්නා නාම ලේඛනේ පවා ඉදිරි Facebook එකේ ෂෙයා කරනවා. ඉතින් මම හිතන්නේ මේක මානුෂත්වයට කරන ගැරහීමක්. මම ඉල්ලනවා ඒ කවුරුට හරි ලැබෙනවා නම් එවැනි තොරතුරක් අර යුදහමුදාපතිතුමා කිව්වා වගේ එතනට යන්න එපා. ඒක තමයි සමාජ මාධ්‍යයේ තියෙන ගැටලුව විදිහට අපි දකින්නේ මේකේ සීමාවක් නොමැතිකම. ඒ වගේම මේ යුදහමුදාපතිතුමනේ තවත් ප්‍රශ්නකට යන්න තියෙන ඊට කලින් සෑම දෙනාම අවධානයෙන් ඉන්න පිළිතුර. දැන් අපි දුටුවා මීට පෙර කොරෝනා වෛරසයේ බලපෑම ආවට පස්සේ රට පුරා ඇඳුම් නීති ක්‍රියාත්මක කිරීම මේ සතියන්තයේදී සිද්ධ වුණා. සාමාන්‍යයෙන් සතියන්තයේ ඇඳුම් නීතිය දැවීමට කටයුතු කළා. දැන් මේ තින තත්ත්වයක් එක්ක යම්කිසි සාකච්ඡා මට්ටමක තිබෙනවද මේ එළඹෙන සතියන්තයේදී ඇඳුම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන තැනක? නෑ මේ සති අන්තය කියලා විශේෂයෙන් අරන් නැහැ. නමුත් එළඹෙන තත්ත්වය අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධක බලකාය ගෙන්නලා මේ සමග කතිකාවක් කළා තිබෙනවා. හැම වෙලාවෙම අර මං කිව්ව පළවෙනි අවස්ථාවේදී අපි ප්‍රොඇක්ටිව් කියලා අපි මේ තත්ත්වයක් එනකන් ඉඳලා ඒකට අපි ක්‍රියා කරන්නේ නැහැ. නමුත් තත්ත්වයේ එන්නේ ඉස්සෙල්ලා අපි සූදානම්යෙන් සැලසුම් සහගතව ඉන්නවා. ඒකට අනුව අපි කලින් ක්‍රියා කරේ. හැම දෙයක්ම කරලා තියෙන්නේ මේ විදිහට. ඉතින් ඒ අනුව අවශ්‍යතාවයක් මැදිරි නීතියක් ගැන අහන්නේ මම දන්නවා රටේ විවිධ පාර්ශ්ව වලින් ඉන්නවා. සමහර කට්ටිය ඇඳුම් නීතියට තියනවටත් කැමති කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය අකමැති කට්ටියක් ඉන්නවා. නමුත් මේ නිරෝධායන ඇඳුම් නීතිය යොදවන්න ඕනේ අවශ්‍යතාවය අනුවනේ. එතකොට දැන් මේ බොහොම හොඳයි රේසි ඔක්කොම මේ මුළු රටටම ඇඳුම් නීතිය දාලා මේ තියෙන කට්ටිය අරන් කාටවත් එහාට මෙහාට යන්න දෙන්න නැතු වෙන්න කියලා. නමුත් ඇඳුම් නීතිය තිබ්බත් ගියපු කට්ටිය ඉන්නවනේ එහෙම ඇවිදිනවනේ. ඒක නවත්තන්න මේ බැරි තත්ත්වයක් තිබෙනවා. ඒක නෙමෙයි මේකේ ප්‍රශ්නේ. ඔබ අහන ප්‍රශ්නෙට ඔව් ඇඳුම් නීතිය දැමිය යුතු අවස්ථාවක් එද්දී ඇඳුම් නීතිය යොදවයි. මම හිතන්නේ මේ අවස්ථාවේදී ඒකයි සරලම උදාහරණය තමයි අර දැන් ඉස්සෙල්ලම අපි දාන්නේ මේක මේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැත්තම් පොලිස් බල ප්‍රදේශ දෙකකට පමණක් දාලා හැන්දෑවේ වේයන් වලට දානවා. ඊට පස්සේ අපිට පේනවා මේ ඇවිල්ලා ඒ තුනේ තමයි විශාල වශයෙන් හිටියේ. අද අපිට ඊට පස්සේ පේනවා මේකින්න කණ්ඩායම යනවා කියලා මේ කදාන පැත්තේ ස්ථාන වලට බිරිඳ මේ ස්ථානයේ රැකියාව කරද්දී මහත්තයා යනවා අර පැත්තේ රැකියාවක් කරන්න මේ නෝනට කොයි දාසන ආදාදන වෙලා දීද්දි. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි විශේෂයෙන්ම කඳාන සහ ජායල කියන ප්‍රදේශ වලට යොමු කරන්න සිද්ධ වුනේ. ඉතින් දැනට අපි දකින විදියට ඇත්තටම මේ ඇඳුම් නීති යොදිය යුතු ප්‍රදේශ වලට යොදවලා තිබෙනවා. ඊට අමතරව ඉදිරියේදී ආසාදිතයන් එන්න පුළුවන් ප්‍රදේශ ගැන ඉතාමත් හොඳින් බොහොම සැලසුම් සහගතව බලාගෙන සිටිනවා. ඒකෙදි විශේෂයෙන්ම අර කිව්වම හිතන්නේ මාධ්‍ය වලින් කියන්නේ නැති මේ ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව තවත් ප්‍රදේශ කීපයකින් වාර්තා වුණා එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් කොවිඩ් ආසාදනය වෙලා ඒ ඇවිල්ලා සමාජයේ කට්ටිය නෙමෙයි මේ ආයතනයේ කට්ටිය නිවාඩු ගිහිල්ලා ඉදිද්දී වාර්තා වුණ දේවල්. ඉතින් ඒක හරහා කිසිසේත් අපිට කියන්න බෑ මේ අනිත් පළාත් වලින් එන්නේ නැහැ කියලා. ඒ වගේම එනවයි කියන එක තමයි කියන්න පුළුවන්. එන්නේ නැහැ කියනවට වැඩිය. ඉතින් ඒකින්ද
යුතුයකමක් සහ වගකීමක් වෙනවා. අපේ දිස්ත්‍රික්කයෙන් ගත්තොත් මේකේ ඉන්නවා අනුරාධපුර ඉඳලා රත්නපුරට ඉඳලා මේ සෑම ප්‍රදේශෙම එක්කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් ඒකින්ද ඒ පුද්ගලයා කොහොමද ගියේ? අපි මේව හොයලා තියෙන්නේ. මෙයා ගිහිලා තියෙන මොන ට්‍රාන්ස්පෝර්ට් එකකද නැත්නම් ප්‍රවාහන පහසුකම් යටද ගිහිලා තියෙන්නේ. එතුමා ගිහිල්ලා හම්බෙච්ච ප්‍රමාණය යම් කිසි දැනුමක් තියෙනවා. ඒවා තාමත් ලුහුබෙන් යන අපේ පළවෙනි කාර්යය වුණේ මේ ඔක්කොම ගන්න එකනේ. ඒ කරන ගම අනිදිවලුත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපිට දැනුමක් තිබෙනවා. නමුත් අපි නොදන්න ඒ කියන්නේ හමුුණ මේ පුද්ගලයා කියපු නැති ඒ පුද්ගලයා හමුුණ දෙවෙනි පාර්ශ්වයක් ඒ තුන්වෙනි පාර්ශ්වයක් ඒවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද රට කාටවත් කියන්න පුළුවන් සම්පූර්ණ ආරක්ෂිතයි කියන්නත් බෑ. යම් කිසි අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා මේ හේතුව හින්දා. ඉතින් ඒකින්ද නමුත් තවම මම හිතන්නේ කලින් වැඩි රටේ සම්පූර්ණම ලොක්ඩවුන් එක නැත්තම් රටටම ඇදිරි නීතිය දාගන්න තරම් තත්ත්වයක් තවම නැහැ. දාන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි දකින්න ඕනේ මේක බලන්න බෑ. රටක් දෙවන්න ඕනේ, ආර්ථිකය දුවන්න ඕනේ. අපි දකින්න ඇති කී දෙනෙක්ට රැකියාව හිමුණාද කියලා. එදා හම්බු කරන ජීවත් වෙන කට්ටිය ඉන්නවා. අද ගත්තොත් අද දැන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තම මේ ප්‍රදේශවල මේ වේයන්ගොඩ මේ තැන් තුනට දැන් පස්සේ මේ යම් විවිධ ව්‍යාපාර ඉන්න කට්ටිය ඊට ඉස්සලා දවසේ හදාගත්ත ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ ටික කොළඹට යවා ගන්න බරුව හිටියා මේ පසුගිය දින ඊයේ එක අද දිනේ එක අපි සලසලා දුන්නා. ඒත් එක කොළඹින් ඒවා ගෙනල්ලා කරගන්න ඕන දේවල් තිබුණා. මේකේ රටේ සමහරට උදාහරණයක් ගත්තොත් බිත්තර ගත්තම ගොඩාක් වශයෙන් මම හිතන්නේ මේ ප්‍රදේශවල හැදෙන්නේ. ඉතින් ඒ මාකට් එකට විතර එන්න බෑ. පිටරටින් ගේන්න ඒකත්. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ පොදුවේ ගත්තන් පස්සේ ඇඳිරි නීතිය දාන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඇඳිරි නීතිය අවශ්‍ය වෙලාවට දායි කියලා තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ඇත්තටම අපි පොඩ්ඩක් එකතු කරනවා. ඒක තාක්ෂණික තීරණයක්. දැන් මහ ජනතාවට සාධාරණයක් හැටියට කියනවා නම් මම මේ ග්‍රාෆ් එක පෙන්නන්න මේ රෝගීන් මතුවලා තියෙන එක. දැන් මෙතන පෙන්වුම් කරනවා කලින් මුලින් ඉඳලම රෝගීන් මතුවෙච්ච ග්‍රාෆ් එක ගත්තාම දැන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මතුවලා තියෙන්නේ මේ අවස්ථාවේ කියන එක. ඒක හංගන්න බැරි කාරණයක්. ඒක ඇත්ත කාරණයක්. ඒ වගේම තමයි ඡන්දයේ තිබ්බේ මේ පල්ලෙහාට අරගෙන මේකේ රෝගිය මේ අපි රෝගීන් සංඛ්‍යාව අඩුම වෙච්ච වෙලාවකදී. නමුත් මේක තාක්ෂණික තීරණය මේ ඇඳිරි නීතියද ලොක්ඩවුන්ද කියන වචන දෙකේ ඒක දාලා මිනිස්සුන්ට පුරුදු කරේ අර හදිස්සි අවස්ථාවේ ආක්‍රමණශීලී ලෙස ක්‍රියාත්මක කරපු පළවෙනි අවස්ථාවේදී මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සංචරණ සීමා කිරීම. එතකොට සංචරණ සීමා කිරීම ඇඳිරි නීතිය නොදා කරන්නත් පුළුවන්. සොයන් කරගන්නත් පුළුවන්. සොයන් කරන්නත් පුළුවන්. අවශ්‍ය දේවල් වලට යනවා. ගෙදර ඉඳලා වැඩ කරන කට්ටිය ගෙදර ඉඳලා වැඩ කරනවා. බැංකු කටයුතු ගෙදර ඉඳලා කරගන්න එක ඒවා එකක්වත් අපි නතර කරන්න කිව්වේ නෑ. අපි පුළුවන් තරම් කිව්වේ සංචරණ සීමාව තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. නැතුව මහ ජනතාව හිර කරලා තබා ගැනීමේ හෝ ආරක්ෂාව මේ වෙන සන්නද්ධ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර මේ සංචරණ සීමාව කරනකොට අපි තේරුම් ගන්න එදා මේ එදිනෙදා කටයුතු කරන අය නිෂ්පාදනය කරන අය මේක බෙදලා දෙන ඒ වගේම අධ්‍යාපනය කියන එක දරුවන්ගේ මාස ගාණක් දැන් ගියේ නෑ. ඒ සියල්ල එක තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒතකොට මේක තාක්ෂණික තීරණයක්. ඒ තාක්ෂණික තීරණයේදී අපි මේ තාක්ෂණික තීරණය සම්බන්ධයෙන් කොවිඩ් අපි දැන් මේ සම්මානයටත් පාත්‍ර වෙලා තියෙන්නේ. හොඳම මේ තාක්ෂණික වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඇත්තටම රජවෛද්‍ය සංගමේ ගිය මාර්තු මාසයේ ඉදිරිපත් කරා. මේකම තමයි ලෝකේ දියුණුම රටවල් ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය. මේකෙදි වසා දැමීම මුළු රටටම කරන එකක් යෝජිත නැහැ. යෝජනා කරලා තියෙන ග්‍රාම සේවක මට්ටමින් වෙන්න සම් ප්‍රාදේශීය ලේකම් මට්ටමේ වෙන්නම ඒ රෝගීන් මතුවෙන එක අපිට අද තියෙන තාක්ෂණයට මැප් කරන්න පුළුවන්. මැප් කරනකොට ඒ රෝගීන් පැතිරෙන ප්‍රමාණය, ඒක හැසිරෙන ප්‍රමාණය අනුව තමයි ඒ කලාපය. ඒක නිසා මහජනතාවට වගකීමක් තියෙනවා තමන්ගේ කලාපය වහගන්නේ නැතුව ඉන්න ඒ කලාපේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ සංචරණ එතකොට රෝගීන් ඊට පස්සේ එතනින් ගිහින් තව තැනකට යනකොට ඒ කලාපේ අයට පුළුවන් මේ රෝගීන් ඉන්න කලාපයකින් ආපු කෙනෙක් නම් අපි ආරක්ෂාව සලසා ගත්තේ නැත්නම් අපිත් මේකෙදී ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියන එක. එතකොට රජයේ පැත්තෙන් ගත්තාම පාසල් වහන එක ඒ වගේ කටයුතු කරලා මේ රෝගයේ පැතිරීම පුළුවන් තරම් අවම කරන්න උත්සාහ කරනවා. හැබැයි මහජනතාව පැත්තෙනොත් ඒ වගේම ආයතන පැත්තෙනොත් ඒ කටයුත්තර දැන් මෙතනදිත් තියෙන බිඳ වැටීම ඒකනේ. ඒ වගකීම් දැරුවා නම් මේ කියන ප්‍රශ්නේ නේද අපි බලන්න අවශ්‍යයි. මේක ඇඟලුම් කර්මාන්තිකෙන් ලංකාවට විශාල ආදායමක් ගෙන අපේ ලොකු ගරුත්වයක් තියෙන ආයතන වෙනවා. නමුත් ඒ ආයතනයේ යම්කිසි පරිපාලනය කරන පිරිස් එක තැනකදී ලිහිල්ව හිතුවා. හිතපුවාම තමයි මෙවැනි ප්‍රශ්නයකට ගියේ. දැන් ඒ ආයතනෙට කොච්චර පාඩුවක්ද මේ අවස්ථාවේ. ඒ කියන්නේ මේ වෙලාවේ ලෝකයේ අනිත් සියලුම රටවල් අසරණ වෙලා ඉන්න වෙලාවේ දියුණු රටවල් පවා ඇඟලුම් නිෂ්පාදනය කරලා ලොකු
හැකියාවක් තිබ්බ රටට මොකද ලංකාව සම්පූර්ණයෙන්ම කොරෝනා වෛරසයෙන් තොරව තියෙනකොට ඒ ඇඟලුම් ආයතනයේ නිදහසේ වැඩ කරලා විශාල නිෂ්පාදනය කළ විශාල ආදායමක් උපයා ගන්නට හැකියාව තිබ්බ කාලයක් මේ නැති වුණේ. ඉතින් ඒක නිසා ආයතන හැටියටත් ආයතන පරිපාලනය කරන කට්ටියත් මූලිකව හිතන්න අවශ්‍යයි අපේ ආරක්ෂාව සලන කොරෝනා වෛරසයෙන් තොරව ඉඳගෙන කටයුතු කරා නම් අද ඒ කලාපයෙන් මේ වෙනකොට නිෂ්පාදන වලට වෙන්න තිබ්බ දායකත්වය මීට වඩා හුඟක් මිහලා. ඒ සියල්ල නැති වෙලා තමයි දැන් මේ අපි අනිත් පැත්තක ඉඳගෙන කතා කරන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු උපුල් රෝහණ මහතාගෙන් බොහොම සුවිශේෂී දේවල් කීපයක් අහන්නට තිබෙනවා. ඒ වගේම යුද හමුදාපතිතුමා සම්බන්ධ කරගෙන මේ ඉන්දියාවේ තිබෙන ප්‍රශ්නය මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව සම්බන්ධව අපි ඊට කලින් කෙටි විරාමයක් ලබා ගෙනෙමු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් අපි දුරකථන ඇමතුමකින් නැවත වතාවක් සාකච්ඡාවට එළඹෙන්න බලාපොරොත්තු වෙනවා. කුරුණෑගලින් පත්මා වර්ණසීලි මහත්මිය ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබතුමගේ ප්‍රශ්න යොමු කරන්න. ඔබතුමගේ ප්‍රශ්න යොමු කරන්න. සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂණ සමාවෙත යොමු කරන්නේ මට මගේ විවාහ ඔක්තෝබර් 29 ආරම්භල තමයි තියෙන්නේ. මේක පොදු ප්‍රශ්නයක්. ඒ වුණාට අපි දැන් ඔක්කොම කරගෙන තියෙන්නේ අපිට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමැති. සියල්ල සූදානම් කරගෙන උනා රටේ තත්ත්වය අනුව අපිට මොකද වෙන්නේ කියලා ඔක්තෝබර් 29 තමයි වෙදින්නේ තියෙන්නේ. බොහොම ස්තුතියි පත්මා මහත්මිය. මම හිතන්නේ උපුල්වර මහත්මයා මේක මේ පත්මා මහත්මියට පමණක් බලපාන දෙයක් නෙවෙයි. මම හිතන්නේ මුළු මහත් රටේම මේ වන විට සැලසුම් කර තිබෙනවා විවාහ මංගල උත්සව පවත්වන්නට. ඒ සඳහා ආයතන වෙන් කරවාගෙන තිබෙනවා, හෝටල් පරිසර වෙන් කරවාගෙන තිබෙනවා, අත්තිකාරම් ගෙවා තිබෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. දැන් ඇත්තටම මේ උචිත වෙලාවේ තමයි එතුමිය මේ ඇහුවේ ප්‍රශ්නේ. ඇත්තටම කෙසේ වෙතත් දැන් මේ කියන්න ඕන විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධව දැන් රටේ පවතින තත්ත්වය පසුගිය මාර්තු මාසයේ නිරෝධායන ආච්ඡාපනතේ නිසි බලධාරියා නිරෝධායන තත්ත්වයක් රට තුළ ප්‍රකාශ කරලා තියෙනවා මාර්තු මාසයේ. එතකොට දැනට රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නිරෝධායන තත්ත්වයක්. ඒ කියන්නේ වසංගතයක් පැතිර යන තත්ත්වයක්. ඒ අනුව දැනට 1897 අංක 3 දරන නිරෝධායන රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීම සහ බෝවෙන් රෝග පාලනය කිරීමේ ආඥා පනත යටතේ මීට අදාළව නියෝග නිකුත් කිරීමේ බලය නිසි බලධරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ කොට්ටාශ මට්ටමින් සෞඛ්‍ය වෛද්‍යවරුන්ට මේ බලය තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දිනවල විශේෂයෙන් නිකුත් කරලා තිබුණ ලිපියක් සියලුම උත්සව අවස්ථා මහජන කරාචීම් තහනම් කරලා නවත්තලා. ඒ වගේම ඊයේ දිනේදී ජනමාධ්‍යවල ඔබතුමාලගේ ජනමාධ්‍යෙත් මම දැක්ක ජනමාධ්‍යවල විකාශය වුණා යම් සීමා කිරීම සහිතව 200ක සීමාවක් උපරිම සීමාවක්. හැබැයි මේ 200ක සීමාවත් එතුමියට කියන්න ඕන පැහැදිලිවම මේ ස්ථානයේ විවාහ මංගලෝත්සවය පැවැත්වීම සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍යාරී කාර්යාලය දැනුවත් කරලා අවශ්‍ය නිර්දේශ ලබා ගත යුතුයි. එයා භාවිතා කරන ස්පේස් එක, එයා භාවිතා කරන අවකාශයෙන් අපි මේ බලලා මේ අවකාශය තුල මේ යෝජනා කරන 200කට උපරිමයට පුළුවන් ද මේක කියන එක තීරණය කරලා තමයි නිර්දේශ ලබා දෙන්නේ. ඒ කියන්නේ පුල් මහත්මයා දැන් අපි සරලව කිව්වොත් පත්ම මහත්මනේ ඕනෑම කෙනෙක් තමන්ගේ විවාහ මංගලෝත්සවය ගන්න ඉන්නවනේ දැන් මුලින්ම ගිහින් හම්බෙන්න ඕන මේ ප්‍රදේශ මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයට ගිහිල්ලා ලිඛිතව දැනුවත් කරාම මේ කාරණේ සම්බන්ධව අපි එතුමියට මේක කළ යුතු ආකාරය සහ ස්ථානයේ පරීක්ෂා කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකරු දෙන නිර්දේශ සෞඛ්‍ය වෛද්‍යධාරීන් ලබා දෙනවා. ඒ අදාළ සේවාදායක. ඒ කියන්නේ පරිශ්‍රයේ කොපමණ පිරිසක් ඒක රාශී කර ගැනීම හැකියාවක් තිබෙනවද කියලා. ඔව් ඒ කියන්නේ ඊටාම් පැහැදිලිව මේ මාර්ගෝපදේශ ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා. මොහොතක් දෙන්න වෛද්‍යතුමනි මොහොතක් දෙන්න මේ වන විට ඔබතුමන්ලගේ සංගමයේ විසින් යම් නිර්දේශ දීලා තියෙනවද? අපි හිතමු දැන් උත්සව ශාලාවකට සමාජිකයන් ගෙන්නන්න පුළුවන් 500යි. ඒතර ඔබතුමන්ලා නිර්දේශ කරලා තිබෙනවාද මේ 500 වෛද්‍යතුමනි මේක අපි මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ටනේ වගකීම් පැවරෙන්නේ. ඒතර මේ පොත ඇත්තටම අන්තර්ජාලයේ තියෙනවා. මේ ඇඩ්වොකසි බ්‍රීෆ් කියලා තියෙන එක මේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු පොත. ඒ රජයේ වෛද්‍යනාලංග සංගමේ බඩවිය හරහා ගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඩවිය ගන්න පුළුවන්. මේකේ පිටු අංක 176 යටතේ තියෙන හෝටල් පිළිගැනීම ශාලාවල් පවත්වන විවාහ මංගල උත්සව පොදු නිවේදන ඔක්කොම මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මම ඔබතුමියට කියනවා මේ පොත අරගෙන මේකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක අරගෙන කියවන්න කියලා. මේ පොතේ පිටපත් ලබා ගන්න පුළුවන්. පිටපත මුළු පොතම අවශ්‍ය නැහැ. ඒ කියන පිටු දෙක ලබා ගන්න පුළුවන් මහජන සෞඛ්‍ය ඒ කියන්නේ MOH කාර්යාලයට. වෛද්‍යතුමනි අපි නැවතත් මතක් කරමු අපි මේ මූලාශ්‍ර ගන්න ඕන කොහෙන්ද කියන එක පැහැදිලිව මේ මූලාශ්‍රයේ ඇඩ්වොකසි බ්‍රීෆ් කියලා කොරෝනා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය
අමාත්‍යාංශයේ වෙබ් අඩවියක් තියෙන වෙබ් අඩවියෙන් ලබා ගන්නත් පුළුවන්. නැත්නම් අපි MOH කාර්යාලය කියලා කියන්නේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ කාර්යාලයට ගිහම ලබා ගන්නත් පුළුවන්. ඒ කාර්යාලයේ තියෙනවා රෝගීන් මේ එන අමුත්තන් සීමා කිරීම, පිළිගැනීම ඉඳලා ආහාර දීම, එතනින් එළියට ගමන් කිරීම සියලුම දේවල් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උපුල් මහත්මයා දැන් මේ ප්‍රිය සංഭാෂණ පැවැත්වීම ඒ ආදී දේවල් නතර කර තිබෙනවනේ. එතකොට කොහොමද විවාහ මංගල උත්සවත් එක මේක දැන්? නෑ පැහැදිලිවම දැන් මේක සම්පූර්ණයෙන් මහජන ඒකරාශී වීම නවත්තලා තියෙනවා. යම් සීමා කිරීම යටතේ පවත්වන්න තමයි අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට ඒ සීමා කිරීම සම්බන්ධව සහ අවශ්‍ය උපදෙස් පත්‍රිකා ළඟම පීඩි සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාලයට ගියාම එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හම්බුනහම ලබා ගන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් ඔය පවත්වන ඕනෑම මහජන ඒකරාශී වීම උත්සවයක් දැන මේ බෝ වෙන රෝගයේ පැතිරීමට ඉවහල් වෙනවා. එහෙම නැත්නම් මේක යම්කිසි අවදානමක් තියෙනවා කියලා දැනුනොත් ඔය කුමන සීමා තිබුණත් ඒ අදාළ ප්‍රදේශයේ නිසි බලධරයට නවත්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැන් විශේෂයෙන් ඉල්ලනවා දැන් මේක විවාහ මංගල උත්සවයක් වගේම දැන් මම මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා අපේ මේ ආගම්වල ප්‍රධාන නායකයින්ට සියලු දෙනාටම ඉල්ලීමක් කරන්න. මොකද මේ බිමේ තියෙන ප්‍රායෝගික තත්ත්වය මම කියන්නේ. දැන් ආගමික උත්සව රාශියක් පැවැත්වෙනවා මේ මොහොත වෙද්දි. දැන් අද දිනේ යම් ආසාදිතේ ගමන් කරපු ස්ථානයක් ආශ්‍රිතවත් ආගමික උත්සවයක් පැවැත්වෙනවා අද දින සන්ධ්‍යා භාගයේ. ඒ නිසා දැන් ආගමික උත්සව පැවැත්වීම කියන එක ඇත්තටම මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනනේ ආගමික උත්සව පවත්වන්න. ඒ නිසා යම් තරමකට සීමා කරන්න කියලා බොහොම බැගෑපත්ව අපි මේ ආයාචනය කරන්න කැමති මේ ආගමික නායකයින්ගෙන්. අනිත් පැත්තේ බොහොම සංවේදී කාරණා සංවේදී කාරණයක්. ඒ වගේම මේ රටේ පුරවැසියන්ගෙන් විවාහ මංගල උත්සවය ඇතුළු අපි පසුගිය කාලේ බොහොම මේ දෙපාර්ශ්වයටම ලාභදායී විදිහට ඒ කියන්නේ විවාහ මංගල උත්සවයේ ගන්න කොටස් වලට සහ අතුරු මහ ජනතාවට වාසිදායක විදිහට විවාහ මංගල උත්සව බොහොම සරලව මිනිස්සු ওই මාර්තු මාස ආසන්නයේ පවත්ව ගත්තා. ඒ නිසා හැකිතරම් දුරට මේ හැමෝගෙම සෞඛ්‍ය ගැන හිතලා මනමාලිගේ පාර්ශ්වය, මනමාලයාගේ පාර්ශ්වය සහ මහ ජනතාව ගැන හිතලා බොහොම සරලව විවාහ මංගල උත්සව ගන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම අනිත් පිරිත් පින්කම් ඔය කියන මහ ජන ඒකරාශී වීම පිළිබඳ මේ පවතින අවස්ථාව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලන ඒ වගේම අපි මේ සියලුම ස්ථාන ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කාර්යාලයෙන් දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්, අනිකුත් යුද හමුදාව සහ අනිකුත් ත්‍රිවිධ හමුදාව නිලධාරීන් මේ සියලු දෙනා අතින් අධීක්ෂණයට ලක් වෙනවා. ඒ නිසා ඕනෑම මොහොතක අවදානම් නම් මේවා නැවැත්වීමේ හැකියාව තියෙනවා ලංකාවේ දැනට පවතින නීතිය අනුව. ඒක පත්ම මහත්මයට වගේම විවාහ මංගල උත්සව ගන්න ඉන්න සෑම දිනාටත් මම හිතන්නේ පැහැදිලි ඇති බොහොම පැහැදිලිව සඳහන් කළා. අපේ දුරකථන රෝග දැන් අර රතු කලාපේ අවදානම් කලාපයක ඉන්න අය විවාහ මංගල උත්සවයට අනිත් උත්සව වලට පැමිණ නොයන විදිහට සලසා ගන්නටත් අවශ්‍යයි. ඔය ඒක දැන් අමතර කාරණේ අපි විවාහ මංගල උත්සවයට අවසර ගන්න ගියාම අපි ඉල්ලනවා විවාහ මංගල උත්සවයේ පවත්වන ඒ වගකිවතු පුද්ගලයාගෙන් නාම ලේඛනයක් සහභාගී වෙන අයගේ. අපි මේ නාම ලේඛනේ පරීක්ෂා කරනවා මේ යම් ආසාදිත ප්‍රදේශයකින් එනවාද කියලා. එහෙම පරීක්ෂා කරලා තමයි සමහර නම් ඉවත් කරන්න වෙයි, සමහර සංඛ්‍යා අඩු කරන්න වෙයි අපි නිර්දේශ සහ අනුමැතිය ලබා දෙනවා. තවත් ප්‍රශ්නකට අපිට නාලක මහත්මයාට යන්නත් තිබුණා. ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි යමු අනුරාණි වික්‍රමාරච්චි මහත්මිය යක්කරේන ඔබතුමියගේ ප්‍රශ්නය අපිට කාල වේලාව නිසා කෙටියෙන් යොමු කරමු. මණ්ඩලයෙන් මම විමසන්නේ උසස් පෙළ විභාගයේ පිළිබඳව. ඒ විභාගයේදී ළමයි මානසිකව පසුබෑමකටපත් වෙනවා. දිනක් ගිහිල්ලා ආවට පස්සේ ආශ්‍රිතයෙක් අපිට මුණ ගැසුණාද මගදී කියන මානසිකත්වය මත නැවත ඊළඟ විෂය තියෙන්නේ තව දවස් කිහිපෙකින්. එතකොට ඒ දවස් ගානේ ළමයි ඉන්නේ බයෙන් එදාට අපිට යන්න පුළුවන් වෙයිද, අපේ සෞඛ්‍ය තත්ත්වය රැකෙයිද කියන බය. අපි නිවෙස්වල කොච්චර ආරක්ෂිතව තියන් හිටියත් මේ කාල සීමාවේ නමුත් විභාගයේදී දැන් අපි අනාරක්ෂිත කාලයක එළියට දාන්න උනේ. ඒක එකක්. ඒකෙදි අපේ ළමයින්ගේ මානසිකත්වය ගැන හිතලා තව ඒ ළමයින්ගේ මනස ශක්තිමත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම මේ වීස් එක හැමදාම තියෙන දරුවෙක් පුංචි කාලේ ඉඳන් මාක්ස් දාගෙන පැය දෙකක් තුනක් එක දිගට ඉන්නකොට අපහසුතාවයටපත් වෙනවා. ඒ දරුවෝ ඒ විභාග ශාලාවේදී අපහසුවකටපත් වුණොත් අපිව වෙන් කරයිද මොනවා කරයිද කියන මානසිකත්වයෙන් දරුවෝ ඉන්නවා. එහෙම දරුවෝ ගැන ගුරු මණ්ඩලය දැනුවත් කරලා ළමයි විභාගයට යන්න ඉස්සෙල්ලා මාධ්‍යයෙන් හෝ දැනුවත් කිරීමක් කරලා දෙනවා නම් හොඳයි. අපේ දරුවන්ව කොච්චර ආරක්ෂිතව දැන් පුද්ගලිකව අපි දරුවෝ
එළියට යවන්නෙම නැතුව රැකගත්තු දරුවෝ ඉන්නවා. පැහැදිලි ඔබතුමියගේ අනුරාධ මහත්මිය ඔබතුමියගේ ප්‍රශ්න පැහැදිලි. අපේ වැඩසටහන ආරම්භ මොහොතේ සිට නිෂ්පාදකතුමන්ට ආපු දුරකථන ඇමතුම් බොහෝමයක්ම මේ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව මේ ප්‍රශ්න යොමු කරා. නාරක මහත්මයාට සහ යුද හමුදාපතිතුමනි ඔබතුමන්ට මැදිහත්වයේ පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් මේ ගැටලුව මේක ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ නියමිත දියන්නේ පවත්වන්නට මේ වන විට අවධානය යොමු වී තිබෙනවා සහ පියවර ගෙන තිබෙනවා. ඔව් අනිවාර්යෙන්ම. දැන් මේ ස්ථානෙට ඒමට ප්‍රථමත් මේ සමයේදීව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා විභාග කුමසාරිස්තුමා ඇතුළු කණ්ඩායමක් මගෙත් එක්ක සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමත් සවස් භාගයේ මේ සම්බන්ධව කතා කරා. මොකද මේකට මේ පාර හමුදාවේ සහයෝගයත් ලබාගෙන තිබෙනවා. ඒකින්ද තමයි කතා කරන්නේ හේතුපාදක උනේ. ඉතින් මෙහිදී මේ අවස්ථාවේදී අපි ඊයේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී දැනුම් දුන්නේ තව දින කිහිපයක් තිබෙනවා. ඒ අවස්ථානුකූලව යම් කිසි ආකාරයක අපහසුතාවයක් තිබ්බොත් හැරෙන්න දැනට තියෙන තත්ත්වයට අපි විභාග පවත්වාගෙන යනවා කියලා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම දැන් අද දිනේ අද රාත්‍රී දිනේදී අද රාත්‍රී කාලයේදී මේ විභාග ප්‍රශ්න පත්‍ර දැන් යාපනයේ පුංකුදුඩියු කියන රූපත්වල ඉඳලා අම්පාර ඉඳලා මඩකලපු ඉඳලා මේ සෑම ප්‍රදේශයකම යැවීමට නියමිතව තිබුණා අද රාත්‍රියේ. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ පළාත් වලටත් වැඩිය තත්ත්වයක් තිබෙන්නේ කොළඹ සහ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොළඹ කියන වචනේ මම වායිතා කරේ සමහර ළමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා කොළඹ විද්‍යාල වලට පාසල් වලට පැමිණෙනවා. එතකොට මේ වන විට අතිගරු ජනාධිපතිතුමා ලබා දී තියෙන උපදෙස් ඔව් අර නිරෝධායන ඇඳරි නීතිය නොමැති ප්‍රදේශවල ගම්පහ දිස්ත්‍රික්කේ වුණත් ඒ කට්ටියට මේ සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ. තමුන්ගේ ඒ පාසලට ගිහිල්ලා විභාගය කරන්න හැකියාව තිබෙනවා. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ බැලුවම විශාල වශයෙන් ගිය පාර හොඳම රිසාස් තිබ්බ පාසල් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල. එතකොට මේ ඒ වගේ පාසල් වලට අසල්වැසි ආසනයෙන් නැත්තම් බල ප්‍රදේශයෙන් එන තත්ත්වකුත් තිබෙනවා. ඒත් එක මේකෙන් යනවා නිගම් පැත්තට යන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් නමුත් ඇඳිරි නීතිය මේ වෙලාවට නොමැති බල ප්‍රදේශවල සිටින ළමයිට කරන එක සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති කරලා නැහැ. නමුත් මේ ඇඳිරි නීතිය පවත්වාගෙන යන බල ප්‍රදේශ තුල තිබෙන විභාග මධ්‍යස්ථාන ඒ තුලම පවත්වාගෙන යෑමේ තත්ත්වයක් තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. මොකද ඒ කට්ටිය ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය යම්කිසි ආකාරයක මෙතුමා වගේ සංසරණයක් නවත්තලා මොකද මේ ස්ථානේ ගොඩාක් මේ කට්ටිය හමු වෙලා තියෙන කොයිඩ් ආසාදිතයන් මේ ප්‍රදේශවලින් ඔවුන් වෙනත් මේ නැත්නම් ඉදිරි නොමැති ප්‍රදේශයකට රැගෙන යාමට හැකියාවක් නැති තත්ත්වයක් මේ අවස්ථාවේ තිබෙනවා. ඉතින් ඒක අනුව ඉදිරි පැය 24දී බොහෝ දුරට ඒ පිළිබඳව ඔවුන් පිළිබඳව කරන ලබන විභාග ක්‍රම වේදය පිළිබඳව අනිවාර්යයෙන්ම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුවත් කරයි. ඒ කියන්නේ යුද හමුදාපතිතුමනි දැන් අපි හිතමු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. වේයන්ගොඩ ඉන්නවා වෙනත් පොලිස් බල ප්‍රදේශයක පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඒ පාසල තිබෙන ප්‍රදේශයට ඇඳිරි නීතිය නැතුව වන්නට පුළුවන්. නමුත් ඔහුට විභාග කරන්න වෙන්නේ වේයන්ගොඩ තුලම. අනිවාර්යයෙන්ම වේයන්ගොඩ තුල අලුතෙන් ස්ථාපනය කරනු ලබන විභාග මධ්‍යස්ථානයක් තුල තමයි ඒ වගේ අයවලුන්ට විභාග කරන්න වෙන්නේ. තවත් මේ ඉන්දියාව සම්බන්ධ කාරණේ කතා කරන්නත් ඕන ඊට කලින් මම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වුණා නාලක මහත්මයාගෙන්. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා දැන් දින කිහිපයක් තිස්සේ. දැන් ඒ ජනතාවට ඊළඟ මතුවෙන ප්‍රශ්න තමයි අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අත්‍යවශ්‍ය බෙහෙත් ටික මේ දේවල් කොහොමද දැන් අපිට ලැබෙන්නේ කියලා. දැන් වෙළඳ අමාත්‍යාංශ නිවේදන නිකුත් කර අද පස්වරුවේ සමූපකාර සහ සතුස විවෘතව පවතිමින් ඒ භාණ්ඩ ලබා දීම සඳහා යම් ක්‍රමවේදයක් හදනවා කියලා. කොහොමද ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ඔවුන්ගේ බෙහෙත් ටික ඔවුන්ට ලබා දෙන ක්‍රමවේදය? ඇත්තටම මම හිතන්නේ මේක අපි මේ අත්දැකීම මේ අපි කලින් කියන්නේ පළවෙනි අවස්ථාවේදීත් ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරපු විෂයක්. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙච්ච ජනාධිපති කාර්ය සාධක බලකායක් ඒ කාර්ය ක්‍රියාවලිය මගින් මේක කළමනාකරණය කරා. මම හිතන්නේ දබතම එකගේ වෙයි. එතකොට මේ අවස්ථාවේදීත් මේකේ ඇත්තටම ඒ වෙලාවේදීත් මේකට ප්‍රධාන වශයෙන්ම මෙදිහත් වීමක් සිදු කරේ දිස්ත්‍රික් පරිපාලනය. කියන්නේ ඒ දිස්ත්‍රික් දිසාපතිවරුන් ඒක දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ විශේෂ බිම් මට්ටමේ ග්‍රාම නිලධාරී දක්වා ඒ රාජ්‍ය සේවය තමයි මේ කාර්ය කල්පනා කරන්නේ කරේ.
කරේ. ඉතින් මේ අවස්ථාවේදීත් පැහැදිලිවම ඔවුන් මේ ගම්පහ දිස්ත්‍රික්කයට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් ඇති වෙලා තියෙන වෙලාවේ ඔවුන් විශේෂයෙන්ම දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මැදිහත් වීම අනිවාර්යෙන් කරනවා. මෙතනදී කැම්බ වීම පවණක් නෙමෙයි විශ්‍රාම වැටුප් ගෙවීම අනෙකුත් සමහරලාකට බෙහෙත් ආදී ලබා දීම මේ සියලු කාරණා මම හිතන්නේ පහුගිය වාරයේ වගේම මෙවර ඒ වගකීම දිසාපතිවරයා ඉටු කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ මේ අවස්ථාවේ දිසාපතිවරයා තමයි තියෙන්නේ. අපි පළවෙනිම ජනාධිපති කාර්යසාධක බලකායේ රැසීමක් පැවැත්වුණා මේ වාර්තා වෙච්ච පළවෙනි දවසේ මේ කියන්නේ ඉරිදා දිනේදීම අපේ ආයුධ හමුදාපතිතුමාගේ සහ ගරු අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් ඒ අවස්ථාවේදී ගම්පහ දිසාපතිතුමා ඒ රැස්වීමට පුද්ගලිකව සහභාගී වුණා. ඒ අවස්ථාවේදීත් අපේ ආයුධ හමුදාපතිතුමාත් ගරු ඇමතිතුමියත් පැහැදිලිවම උපදෙස් ලබා දුන්නා. ඒ සියලු දේට දිසාපතිවරයාට මැදිහත් වෙන්න කියන එක. ඒ කියන්නේ සරලවම අපි කිව්වොත් නාලක මහත්මයා ග්‍රාම සේවා නිලධාරී මහත්මයා හෝ මහත්මිය හරහා දිසාපතිවරයා ඒ සම්බන්ධ කර ගැනීම තුළ ඒ වගේම අනිවාර්යයෙන් මිස්ට් වෙනවා. මොකද ප්‍රාදේශීය ඒ යාන්ත්‍රණය තියෙනවා. මේක ලොක්ඩවුන් මේ අඳිර නීතිය ක්‍රියාත්මක වුණත් ඒ ප්‍රාදේශීය ලේකම් ඇතුළු ඒ යාන්ත්‍රණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඒ ප්‍රාදේශීය වශයෙන් යම් ගැටලු නැතුව නෙමෙයි. නමුත් ප්‍රාදේශීය වශයෙන් මේක කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමෙන් ඉන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි අවසන් විරාමයේ ලබාගෙන තවත් වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා සාකච්ඡා කරමු. විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී සංවාදය සමගින් යුද හමුදාපතිතුමනි අපි අවසන් වශයෙන් කතා කරමින් සිටියේ මේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ ඒ කරන දේවල් කොහොමද ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා සම්බන්ධව නව පියවර ගැනීමට මේ සූදානම්ව සිටිනවද කොහොමද ඒ වැඩ ටික ඉස්සරහට වෙන්නේ? ඔව් විශේෂයෙන්ම කිව්ව යුතුයි දැන් අලුත් දිනයක් මේ වෙලාව හැටියට පාන්දර අද දිනේ උදෑසන විශේෂයෙන්ම මේ ඇඳිරි නීතිය යොදවලා තිබෙන ප්‍රදේශවල විශේෂයෙන්ම මේ ෆාමසූටිකල්ස් තිබෙන නැත්නම් ඒ බෙහෙත් සාප්පු සියල්ලක්ම විවෘත කරන්න කටයුතු කරනු ලබනවා. ඊට අමතරව විශේෂයෙන්ම සමූපාකාර ඒ වගේම ෆුඩ් සිටි වගේ කඩ මේ පුද්ගලයන්ට බඩු බාහිරද ගන්නවනේ දැන් දින 4ක් මේක වසාගෙන තිබෙනවා. ඒකින්ද අද උදෑසන මේ සම්බන්ධයෙන් දැනීමක් පළ වෙයි උදෑසන. ඒ අනුව මේ තමුන්ට බඩු බාහිර ආදී දැන් ගන්න අපහසුතාවය තිබ්බ අනුව ඒ විවෘත කිරීමට උපදෙස් ලබා දීලා තිබෙනවා. නමුත් අපි ඉතාමත්ම කාරුණිකව අපේ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට කියනවා මේ මෙතුමා කිව්වා වගේ වෛද්‍යතුමා කිව්වා වගේ විශේෂඥ වෛද්‍යවරයා කිව්වා වගේ මේ සංසරණය නවත්තන්නනේ මේ ඇඳිරි නීතියක් නිරෝධායන නීතියක් යොදවලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද මේ තව පැයකින් බඩු ඔක්කොම ඉවරනවා කියන දෙයක් වෙන්නේත් නැහැ. මේ පැයකට විතරක් කරනවා කියලා හිතන්නත් එපා. ඒක ඉදිරි දින කීපයකටම මේ ආකාරයේ විවෘත කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද මේ දැනට තියෙන තත්ත්වය අනුව බලාපොරොත්තු වෙන ඒකින්ද කලබල කරගන්න එපා. තමුන්ට පයින් දැන් මෙතන කියලා වේයන්ගොඩ එක්කෙනා මේ ජායලට යන්න නෙමෙයි මේක අවස්ථාව සලසලා තිබෙන්නේ. කිසි කෙනෙක්ට එහෙම යෑමට හැකියාවක් නැහැ. ඇඳිරි නීති ඒ ආකාරයට තිබෙනවා. නමුත් අර පයින් ගිහිල්ලා ගන්න පුළුවන් දුර තිබෙන තමුන්ගේ තියෙන කඩේට හරි ස්ථානයකට ගිහිල්ලා විශේෂයෙන්ම අර කියපු ක්‍රියාපිළිවෙලට අනුව අනිවාර්යෙන් පාරට එනවා නම් ෆේස් මාස්ක් එකක් දාලා ඒ කියන ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන අර කියපු අත්හෝදනයේ ක්‍රමවේදයන් ඇවිල්ලා කඩේ ඇතුළෙත් මේ පොරකන්නේ නැතුව තව හෙට දවසක් තියෙනවා අනිත් දවසට අවස්ථාව තිබෙනවා. ඒ අනුව තමුන්ගේ අඩුපාඩුකම් සපුරා ගැනීමට කටයුතු කරන්න කියලා අපි තාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා. යුද හමුදාපතිතුමනි උදෑසන 6 සිට කොපමණ කාලයක් තිබෙනවද? බොහෝ දුරට මේක හෙට උදෑසන ඉඳලා රාත්‍රී 8 දක්වා වූ කාල පරාසය තුල තමයි මේ ආකාරයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. ඔබට අද බලය තුලින් බොහොම උණුසුම් පුවතක් තමයි ෆාමසි ඒ වගේම මේ ෆුඩ් සිටි වැනි වෙළඳ ආයතන ඒ වගේම සමුපකාර ආදී විවෘත කරන අපගේ අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට තිබෙන ආසන්නතම වෙළඳසැලේ ඒ දේවල් මිලදී ගන්න කියන දේ තමයි යුද හමුදාපතිතුමා මතක් කරන්නේ. මේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා අසංක විවරණාත් මහත්මයාගෙන් IDH සිට අපි ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරමු. ආයිබෝවන්. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න. මගේ ප්‍රශ්නත් යුද හමුදාපතිතුමාටම තමයි. යුද හමුදාපතිතුමනි UL 1159 දරන ගුවන් යානයකින් කොළියටගත් ගුවන් යානයක් 2020 සැප්තැම්බර් 22 ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක වගකීමෙන් යුක්තව මේ එක්තරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවියක සඳහන් වෙලා තියෙනවා. එය බ්‍රැන්ඩික්ස් ආයතනයට පැමිණෙලා එයින් මේ ව්‍යසනය සිදු වුණා කියලා. මොකද එයාලා 22 පැමිණියා නම් මේ වෙනකොටත් නිරෝධායන විය යුතුයි. නමුත් නිරෝධායන වෙනවා කියලා පොරොන්දු පිට ඇවිල්ලා නිරෝධායන නොවි
ගියා කියලා මේ සඳහන් වෙලා තියෙන වගකීමෙන් මේ පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත කරනවා. ඒ පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න ඕනේ තව දැන් යම් කණ්ඩායමක් පැමිණි බව බ්‍රැන්ඩික්ස් සමාගමෙන් කිව්වා. එයාලා මිනුවන්ගොඩට නොපැමිණි බවත් කිව්වා. එහෙනම් ගියේ කොහෙටද? මොන අනිත් තව බ්‍රාන්චස් තියෙනවනේ. ඒ මොනවද කියලා සඳහන් කරන්න ඕනේ. බොහොම ඒකත් තමයි දැන් මේ දවස්වල චීනයේ දූත පිරිස් ලංකාවට එනවා කියලා කියනවා. එයාලට විශේෂ වරප්‍රසාදන නිරෝධන නීතියෙන් පිට හෝ මොන ආකාරයෙන් හරි සිදු වෙනවා කියනවා. නමුත් මේ පොඩි මිනිස්සුන්ට විතරයි ඒ නීතිය තියෙන්නේ. මොනවාදී ලංකාවට ලැබුණත් කෝටි ප්‍රකෝටි ගණන් ලැබුණත් ඇයි මේ විදිහට COVID-19 ව්‍යාප්ත වෙන රජයත් මැදිහත් වෙන්නේ? බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ යුද හමුදාපතිතුමනි අර ඉන්දියාවෙන් පිරිසක් පැමිණි මේ ආයතනය සම්බන්ධ කාරණාත් එක්ක අනිත් දෙයම අද පාර්ලිමේන්තුවේ තමයි සාකච්ඡාවට ලක් වුණේ මේ චීනයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවට එනවා. ඔවුන් නිරෝධායනට ලක් නොකර PCR පරීක්ෂණයක් කර මේ සාකච්ඡා කරලා එක දවසින් යනවා කියලා. අපි අර ඉන්දියාව හා සම්බන්ධ කාරණයට පිළිතුරක් බලාපොරොත්තු වෙන මුලින්ම. ඕකේ ප්‍රථමයෙන්ම දැන් ඔබතුමා කිව්ව 22 වෙනිදා කිව්ව ගුවන් යානය සමැදිව. ඔව් එසේ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට පැමිණියා. ඔබ හරි ඒ කියපු ගුවන් යානයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මේ හා සම්බන්ධ වෙච්ච බ්‍රැන්ඩික්ස් ආයතනයේ මුළු බ්‍රැන්ඩික්ස් ආයතනයම කියලා කිව්වොත් සේවක සංඛ්‍යාවක් 48 දෙනෙකු යොත් සේවක සංඛ්‍යාවක් ඔවුන් ඉන්දියාවේ විශාඛපත්නම් නුවර සේවය කරන ශ්‍රී ලාංකිකයන් සේවක පිරිසක් 48 දෙනෙකු ඔවුන් ශ්‍රී ලංකාවට ඔය කියන ගුවන් යානයෙන් ලංකාවට පැමිණලා තිබෙනවා. ඒක ස්ථිරයි. ඒකේ කතා දෙකක් නැහැ. ඒ ආවන් පස්සේ ඔවුන්ව මත්තල ගුවන් තොටුපළින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාවක් සහිතව කොස්ගොඩ පිහිටි ෂෙරටන් ආයතනයේ ෂෙරටන් හෝටලය වෙත අපි රැගෙන එනු ලැබුවා. ඒට හේතුව එම ආයතනය මගින් ඔවුන්ට එහි නිරෝධායන කිරීම සඳහා ගෙවිය යුතු සියලුම එම පහසුකම් ලබා දීම සඳහා හෝටලයේ ඒ කාමර ඔවුන් විසින් මිලදීගෙන අපි දන්නවා දැන් පිට රටවල් වලින් එන මුදල් ගෙවල එන නිරෝධායන කිරීමට හැකියාවක් තිබෙන පරිදි මොවුන්වත් මේ ආකාරයේ 48 දෙනාම නිරෝධායන කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම මොවුන් එන්නේ ඉස්සෙල්ලත් ඊට පස්සේ ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයක් කළා. ඔබතුමා කිව්ව කාරණේ පොඩි නිවැරදිතාවයක් කර යුතුයි. ඔවුන් දෙන 22 වෙනිදා ආවන් පස්සේ දින 14 ඉවර වෙන්නේ 6 වෙනිදා කියන දවසට. ඒ කියන්නේ පෙරේදාට. පෙරේදා දැන් තව දවසක් ගිහිල්ලා. එතකොට ඔවුන් දින 14 6 වෙනිදා වෙනකන් ඔවුන් මේ ෂෙරටන් කොස්ගොඩ හෝටලේ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් ඔවුන් නිරෝධායන වුණා. ඊනනතුරුව ඔවුන්ව PCR පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. ඩර්ටන්ස් කියන අපගේ පෞද්ගලික රෝහල තමයි මේ PCR පරීක්ෂණ කරලා ඔවුන්ගේ PCR පරීක්ෂණ තහවුරු කරන කිසිදු පුද්ගලයෙක් තේ ආපු 48 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව કોઈ දාසාදනයේ නොවි ඇති බවට තහවුරු වුණ හින්දා තමයි ඔවුන් 6 වෙනිදාන් පස්සේ මේ ආකාරයෙන් ඔවුන් නිවෙස් වල නිරෝධායන කිරීමට තවත් සති දෙකක් නිරෝධායන කිරීමට ඔවුන් මුදා හැරලා තිබෙන්නේ. එතකොට ඔබ කිව්වා වගකීමකින් යුතුව යම් කිසි ආයතනයකින් හෝ පුද්ගලයෙකින් විසින් මේ කරුණු කාරලා කියලා තියෙනවා කියලා. ඔව් වගකීමකින් කියපු සමහර කාරණා ගුවන් තොටුපළට ආපු එකයි ගුවන් යාන සම්බන්ධයයි ඒව හරි. නමුත් දින ගාන සම්බන්ධයෙන් සහ ඔවුන් මේ මිනුවන්ගොඩේකට ආවා කියන කතාවත් සම්පූර්ණයෙන් අසත්‍යයක්. මොකද මේ හමුදාවෙන් බාර අරන් ආවන් පස්සේ ඔබ දන්නවා කිසිදු පුද්ගලයෙක්ට ඒ ආකාරයෙන් අපි යන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එතකොට තවත් කාරණයක් තමයි අද උදෑසනත් මම හිතන්නේ ඔබලගේ පත්තර වලින් අහුවා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නම සමහර අයලුන් කියලා තිබ්බ හමුදාපතිතුමා කිව්වේ නෑ මේ ගුවන් යාන ගැන විතරයි කතා කරේ කියලා. නෑ. මේ බ්‍රැන්ඩික්ස් ආයතනේ මීට ඉස්සෙල්ලා තව ගුවන් යාන දෙකක් මේ ආකාරයෙන් ලංකාවට ඔවුන්ගේ සේවක පිරිස් රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ ඇවිල්ලා ජූනි මාසේ 25 වෙනිදා 190ක් විතර සංඛ්‍යාවකුත් පසුව අගෝස්තු මාසේ 8 වෙනිදා තවත් 125ක් වගේ කණ්ඩායමකුත් ඔවුන් විසින් මේ ආකාරයට රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඔවුනුත් මේ ආකාරයකම නිරෝධායන ලක් කරලා තිනවා. නමුත් මේක මේ 22 වෙනිදා ගුවන් යානයේ අර ගුවන් යාන දෙක අතර පොඩි වෙනසක් තිබෙනවා. ඔවුන් මේ PCR කරලා ආවට මෙහිදී මේ ආපු කට්ටියගේ PCR පරීක්ෂණයක් කරද්දී පළවෙනි ගුවන් යානයේ 9 දෙනෙක් කොවිඩ් ආසාදනීය වී ඇති බවට තහවුරු වුණා. ඉතින් ඔවුන් ඊට පස්සේ රෝහල්ගත කිරීමට කටයුතු කරනු ලැබුවා. දෙවෙනි ගුවන් යානයේ ආපු අයලුන් අතරින් එක්කෙනෙක්
අවසන් PCR පරීක්ෂණ කියන්නේ ගෙදර යන්න ඉස්සෙල්ලා විහාරින්ද යන්න ඉස්සෙල්ලා PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වුණා. නමුත් මේ ගුවන් යානේ ආපු 22 වෙනිදා බහන ගුවන් යානේ කිසිදු පුද්ගලෙක් මේ කියපු ආකාරයේ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතලා නැහැ. මම හිතන්නේ පැහැදිලි ඇති මේ 22 වෙනිදා ගුවන් යානේ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් මෙහෙමයි මම හිතන ඔබලා හමුදාව ගැන විශ්වාසයක් ඇති. මම කියන කතාව පිළිබඳව විශ්වාසයක් ඇති. මේකේ කාරුවත් වහන්න කරන්න දෙයක් නැහැ. අපෙන් හංගන්න දෙයක් අපිට ඇත්තෙත් නැහැ. ඉතින් ඇත්ත කතාව උකයි. ඉතින් කිසිම පුද්ගලයෙක්ට මේ ආකාරයේ නිරෝධායන වෙන කට්ටියට යන්න අපි කිසිසේත් අවකාශයක් අපි ලබා දෙන්නේ නැහැ. මේ ආකාරයේ හෝටලයකට ආවත් නිරෝධායන මධ්‍යස්ථානයකට ආවත් එකම අවස්ථාව නිරෝධායන වෙන කට්ටියට අපි පොඩි අවස්ථාවක් දීලා තිනවා මානසික පැත්තෙන්. එකම අවස්ථාව ওই සම්බන්ධව නෙමෙයි මම කතා කරන්නේ. සමහර කට්ටියගේ මරණයක් එහෙම වුණාම අපි යම් කිසි සුළු කාල වේලාවකට උන්ට අර ඇඳුමක් අඳලා ඒ මරණ ගෙදර ඉන්න කට්ටිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා සමහර අවස්ථාවලදී ඒ වෙලාවට පුටාමත් කෙටි කාල වේලාවකට හෝ පෙන්නනවා. ඔබ දකින්න ඇති අර නුවර නිවසක් කඩාවැටෙන වෙලාවෙත් ඒ ආපු සහෝදරයා අපි වාහනයක අරන් ගිහිල්ලා වාහනයක තියාගෙන ඒ ආදාහන උත්සවයට සම්බන්ධ වෙන්න වගේ මානසික පැත්තෙන් අපි වගේ අවස්ථාවක් ලබා දීපු අවස්ථා තිබෙනවා. එච්චරයි. යොදමදාපතුනේ පුංචි පැහැදිලි කර ගැනීමක් දැන් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවලට හෙට උදෑසන ඇඳිරි නීතිය 6ට ඉවත් කරාට පස්සේ කිසිම ඇඳිරි නීතියක් ඉවත් කිරීමක් වෙන්නේ නැහැ. ඇඳිරි නීතිය පනවා තිබියදීම ඇඳිරි නීතිය පනවා තිබෙද්දී මේ කඩ ඒ කියන්නේ මේ බඩු තිබෙන ඒ භාණ්ඩ මහජනතාවට ලබා ඔබ දන්නවා මේ වගේ අපි කරගෙන ගියා මීට ඉස්සෙල්ලා භාණ්ඩ තිබෙන කඩ සහ විශේෂයෙන්ම ෆාමසිටිකල්ස් මේ බෙහෙත් ගන්න ඒවා වයෝවෘද්ධ සහ අනුකුත් බෙහෙත් ගන්න අයට ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකින්ද තමයි මෙවැනි සාප්පු පමණක් නැත්තම් මේ රෙදි කඩවත් ඒ වගේ දේවල් නෙමෙයි මේ කෑම භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ තිබෙන ඒ ඖෂධ බෙහෙත් ශාලා පමණක් විවෘත කිරීමට හෙට උදෑසන කටයුතු කරනවා. ඇඳිරි නීතිය පනම ඇඳිරි නීතිය වල ATM යන්ත්‍ර. ඔව්. ඇඳිරි නීතිය පනවා තිබියදීම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි මම කිව්වේ කට්ටියට ළඟම තියෙන අපි මේ දේ කරලා තිබෙනවනේ. ඒ ආකාරයෙන් කටයුතු කරනවා. උදෑසන 6 සිට 8 දක්වා කාලය තුල තමයි ඔබට හැකියාව ලැබෙන්නේ මේ පොලිස් බල ප්‍රදේශ 18 ඇඳිරි නීතිය 8 සිට රාත්‍රී 8 දක්වා කියලා තමයි. නමුත් මේක වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ පොලිසියෙන් මම හිතන්නේ පොලිස්පතිතුමා විසින් සහ ඒ සම්බන්ධ දැනුම් දීමක් අද උදෑසන කරයි. දැනට මම දන්නා පරිදි මේක අද උදෑසන 8 සිට සන්ධ්‍යා භාගයේ 8 දක්වා ඊළඟ දවසෙත් දින කිහිපෙත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දේවල් සිද්ධ වෙන්නේ ඇඳිරි නීති ක්‍රියාත්මක පසුබිමක් තුල කියන එක අපි ඔබට මතක් කරනවා. ඒ නිසා ඇඳිරි නීති ඉවත් කළා යයි සිතා ඔබ එළියට බහින්නට උත්සාහ කරන්නට එපා. අවශ්‍යම දේ නිවසේ ඉන්න එක් පුද්ගලයෙක් පමණක් ගිහිල්ලා ළඟම වෙළඳ සැලකින් මිලදීගෙන නැවතත් ඉක්මනින්ම නිවසට එන්න කියන කාරණය තමයි යොදා හමුදා පැතුම මතක් කරන්නේ. නැවතත් කියනවා මේ වෙළඳ සැල්ලෝ ෆාමසි විවෘත කළ සැනින් ඔබ හිතන්නට එපා ඔබගේ ප්‍රදේශයේ ඇඳිරි නීති ඉවත් කළා කියලා. ඒක මතක් කරන ගමන් අපේ වැඩසටහනෙත් අවසන් භාගයට ඇවිත් තිබෙන නිසා මම උපුල් මහත්මයාට යොමු වෙනවා කෙටියෙන් අපි අපේ ජනතාවට දෙන්න තියෙන දේ අවසන් වශයෙන් අපි මොනවද කියන්න තියෙන්නේ කියලා අපි ඔබතුමාට අවස්ථාව දෙනවා. ඔව් විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේදී රටේ තියෙන තත්ත්වය සියලුම මහජනතාව ආයතන සහ සියලුම දෙනා තේරුම් ගත යුතු වෙනවා. මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යතුමා කිව්වා වගේ අපි පාර්ශව තුනක් විදිහට ඒකාබද්ධ වෙන්න ඕන. ඒ නිසා දැනට තියෙන තත්ත්වයේදී අපි සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් එකතු වෙලා යම් නිරෝධායනය කිරීම කරනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. ඒ වගේම දැන් මෙතනදී ප්‍රකාශ වුණා PCR පරීක්ෂණ සම්බන්ධ කතාවක්. ස්වේච්ඡාවෙන් කිසිම පුද්ගලයෙකුට PCR පරීක්ෂණ කරගන්න පහසුකම් අපි රෝහල් තුල නැහැ. ඒ කියන්නේ සෞඛ්‍යාංශ හරහා තමයි PCR පරීක්ෂණ සඳහා යොමු යුතු මේක වැරදි මේ අදහසක් ගනී කියලා මම කිව්වේ. ඒ වගේම දැනට පවතින තත්ත්වයේ කලින් මම ඉල්ලුවා වගේම අනවශ්‍ය උත්සව සහ මහජන ඒකරාශී වීම සියල්ල తాවකාලිකව අත්හිටවල මේකට සහයෝග දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම රටේ මහජනතාව පවතින තත්ත්වය පිළිබඳ සියලුම දෙනා අවබෝධ කරගෙන සියලුම අංශ සඳහා සහයෝගය ලබා දෙයි කියලාත් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතාටත් යොමු වෙනවා. අපි හැමනිතරම ඇත්ත කියන්න ඕන කියන දේ තමයි ඔබතුමාගේ පණිවිඩය. අපි අවසන් වශයෙන් ජනතාවට දෙන්න තියෙන දේ පණිවිඩය දෙන්න. ඇත්තටම මෙතනදී අපි මේ සාකච්ඡා පුරාම කතා වුණා වගේම අපි තියෙන යථාර්ථයත් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නය අනවශ්‍ය විදිහට සරල කරන්නවත් ඒ වගේම ප්‍රශ්නේ ඕනවට වඩා
සංකීර්ණ කරන්නත් අවශ්‍ය නැහැ. තියෙන தත්ත්වයේ තේරුම් ගත යුතු සියලුම ජනතාවත් සියලුම පාර්ශව. ඊට පස්සේ එතනින් පස්සේ මේ தත්ත්වය පාලනය කර ගැනීමට දැන් ඇති වෙලා තියෙන තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදපදාපතිතුමා මේ මුළු සම්පූර්ණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා පවතිනවා. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න එතනදී සෞඛ්‍ය පිළිවෙත් ඒ වගේම අනිකුත් සියලුම පිළිවෙත් සඳහා සහයෝගය ලබා දෙන්න කියන එකත් ඒ වගේම මාධ්‍යෙන් ඉල්ලන්නේ මේ තියෙන තත්ත්වය මේ අපි මේ දක්වා කරගෙන ආපු විදිහටම ඒ තහවුරු කරන ලද සහ මේ සංවේදී කරුණවලදී වඩා සංවේදී වෙමින් මේ ගැටලුව තවදුරටත් සංකීර්ණ වෙන්න නොදී අපි ජනතාව දැනුවත් කරමින් මේ කටයුත්ත පවත්වාගෙන යමු. එතකොට අපිට මේ අර කලින් අවස්ථාවේදී වගේම අපේ සියලු දෙනාගේ අත්දැකීම්, සියලු දෙනාගේ ශක්තියින් කණ්ඩායමක් වශයෙන් වැඩ කරලා මේ අවස්ථාවෙනුත් අපිට මේ රටක් වශයෙන් ගොඩ එන්න පුළුවන් කියන විශ්වාසය සියලු දෙනාම ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගත්තට පස්සේ අපිට මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒකට අවශ්‍ය මාධ්‍ය සහයෝගයත් සියලු පාර්ශවවල සහයෝගයත් ලබා දෙන්න කියලා තමයි අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ. බොහොම ස්තුතියි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මැතිතුමාට වෙන්නේ මේ ඔබතුමන්ගෙන් අහන්නත් කරුණු කාරණා බොහොමයක් තිබුණා. නමුත් කාල වේලාවත් එක්ක මම හිතනවා ඔබතුමන්ට වැදගත්ම දේවල් ජනතාවට දීමට හැකියාව ලැබුණා. අවසන් වශයෙන් අපිට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ මොනවද? ජනතාව තේරුම් ගන්න ඕනේ මේ රෝගය මං කියව අවදි 3ක්. ඒකෙන් අඩු වැඩි වශයෙන් රෝගීන් මතුවෙන අවදි අපි ඉන්නේ. ඒකින්ද සම්පූර්ණ කොරෝනා වලින් තොර තත්ත්වය අපිට ලැබිලා නැහැ. ඒකින්ද නව සාමාන්‍යකරණය කියන කටයුත්තේ ඉන්නකොට ඒ මුඛ ආවරණ පැළඳීමේ ඉඳලා අත සෝදා ගැනීම කියන Tamanටත් අන් අයටත් ආරක්ෂාව සලසාගෙන ජීවත් වීම සඳහා මම හිතනවා මේ වැඩමුළු ගණනාවකකින් අපේ හුඟක් වෙලාව පාවිච්චි කරලා සහ මේ කියන පත්‍රිකා ඉදිරිපත් කළ මහජනතාව දැනුවත් කරලා තියෙනවා. මහජනතාව ආරක්ෂා වුණොත් තමන්ගේ කලාපේ අර බොහොම ස්වාධීනව හොඳින් ඉන්න හැකියාව ලැබෙන අර පිට රටවල් වල වාගේ බයේ ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැති යුගයක් අපි දැන් පසු කරා. ඒක නිසා ඒ යුගයේ අත්කර ගැනීමත් ඒ යුගයේ පවත්වා ගැනීමත් ඒ ප්‍රදේශයේ මහ ජනතාවට ලොකු දායකත්වයක් ලැබිය හැකි දෙයක්. එහෙම වුණොත් අපිට අපේ ආර්ථිකයත් බේරාගෙන අපේ එදිනෙදා විශේෂයෙන්ම එදිනෙදා ආදායම් ලබන පිරිස් ඒ වගේම සමහර සේවාවන් තියෙනවා. ඒ අය රජයෙන් හෝ වෙනත් තැනකින් වැටුප් ලබන්නේ නැතුව තමන්ගේ දේවල් කරගන්න, ඒ අයත් අසරණ කරගන්න නැතුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම කියන එකත් එතනදිත් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන කරන්න ඕනේ. මම තව එක කාරණයක් මෙතනදී කියන්න අවශ්‍යයි. ඒ තමයි මේ කොරෝනා වෛරසය ගැන ලොකු අවධානයක් තියෙනවා. ඒක හොඳයි. ඒ තමයි අපිට පෙනෙන අභියෝගය. අපිට නොපෙනෙන අභියෝගය තමයි මේ කියන කොරෝනා වෛරසයෙන් මේ යන්නේ බෝනවන රෝග තියෙන අය. ඒක පැහැදිලිව තහවුරු කරලා තියෙනවා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් බෝනවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු මූලික හරයන් ටිකක් තමන්ගේ ආහාර පාන ජීවිතයේ ව්‍යායාම ඇතුළු ඒ සියල්ල ගැන මේ සමගම අවධානය යොමු කරන්න, විශේෂයෙන් තමන්ගේ දරුවෝ ගැන අවධානය යොමු කරනවා. ළමා රෝග ක්ෂේත්‍රයේ ඉන්න හින්දා මම දකිනවා දිනෙන් දිනම දරුවෝ අභාග්‍ය සම්පන්න ලෙස මිය යන පැත්තට රෝග පැතිරෙමින් පවතින නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්, පාඩමක් සලසන යුගයක් හැටියට මේක ගත්තොත් තමයි රටක් පැත්තෙන් අපි ඔලුව උස්සනවා කියන්න බලන්නේ. ඒතර කොරෝනා වෛරසය අප කියනවා අර ඇමරිකානු කියමනක් තියෙන every crisis is an opportunity කියලා. මේ හැම අවදානමක්ම අපේ ආර්ථිකය, සෞඛ්‍ය සියල්ල ජය ගැනීම සඳහා උපයෝගී කරගන්න පුළුවන් එක පාඩම් සලසන යුගයක් හැටියට මේක ගත්තොත් එහෙම අපි සියලු දෙනා මේකෙන් හිසෝසෝනවා. යෝධාවදාපත්තුමනි ඔබතුමන් නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. තව පැය කිහිපයකින් නැවත වතාවක් පත්තරේ විස්තරය තුනොත් ඔබතුමන්ගෙන් තමයි අපි හැම දෙයක්ම අහගන්නේ. හැමදෙතරම ඔබතුමන් අපිට සමාජයට දෙයක් දෙනවා. අද අපි අවසන් වශයෙන් මේ වැඩසටහන තුළ මොනවද ජනතාවගෙන් ඉල්ලීමක් වශයෙන් කරන්නේ? මම හිතන්නේ මේ COVID-19 ශ්‍රී ලංකාව තුළ සම්බන්ධයෙන් ගත්තම ඉතාමත්ම තීරණාත්මක දින කිහිපයක තමයි අපි මේ පසුවන්නේ. ඇයි මම ඉතාමත්ම තීරණාත්මක කියලා කියන්නේ කවුරුත් බය කරන්නවත් අඩු කරන්නවත් නෙමෙයි. මේ ලංකාවේ ඊයේ දිනේ ඉඳලා දින පැය 48ක් පැය 72ක් නැත්නම් පැය 96ක් කාලය තුල ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් සොයාගත් දින 4 වශයෙන් අපිට මේක හඳුන්වන්න පුළුවන් දින කිහිපයක් අපි ගත කරන්නේ. ඒත් එක්කම මේ ආයතනය හා සම්බන්ධ වුණන් පස්සේ මේ ආයතනයේ හිටපු සේවක සේවිකාවන් රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කරලා තිබෙනවා. කිසිම රටේ කොවිඩ් නැහැ කියලා හිතාගෙන උන් ගමන් කරලා මේ අවස්ථාවේදී මේ කියන දවස්වල උන් ගිහිලා තින්නේ කොවිඩ් නැහැ කියලා හිතාගන්නේ. ඉතින් එහිදී කිසිම අර ක්‍රමවේදයන් දැන් මේ අනුගමනය නොකර බොහෝ දුරට යන්නේ නැති කියලා තමයි අපිට හිතන්න පුළුවන්. ගිහිලා තියෙනවා නම් හොඳයි, නැත්තම් කියන අපි අනිත් පැත්තෙන් බලමුකෝ. එහෙම වුණොත් ඉදිරි සතිය වගේ කාල සීමාව, ඉදිරි දින 10 වගේ කාල සීමාව
ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශ ඉස්සලම අනිකුත් ප්‍රදේශ ගත්තොත් ඒ ප්‍රදේශවල යම්කිසි තත්වයක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඒකින්ද ඒ අනිත් ප්‍රදේශවල ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට වෙනවා අපි කිව්වා පළවෙනි දවසේලගේ කොයිඩ් වලට shopping යන්න එපයි කියලා කිව්වේ. ඒ වගේ කොයිඩ් shopping යන්න එපා. මොකද පොඩි අවස්ථාවක් තියෙනවා ඒ ප්‍රදේශවල යම්කිසි කොවිඩ් වල මේ අවදානමක් තියෙන්න පුළුවන් ඉදිරි දින 10දී. ඉතින් ඒකින්ද කොවිඩ් වලට shopping යන්න නැතුව ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයෙන් අර සෞඛ්‍ය විශේෂඥවරුන් කියපු ආකාරයෙන් ඉතුරු දින 10 ගත කරගන්න ඔබ කරන්නේ ප්‍රථමයෙන් ඔබට යුතුයකමක් සහ සේවයක්, පසුව ඔබගේ පවුලට, අසල්වැසියන්ට සහ පොදුවේ ශ්‍රී ලංකා වාසී ජනතාවටම කරන සේවයක් එතනදී. ඒත් එක්කම තමයි මේ ඇඳිරි නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා තිබෙන ප්‍රදේශවල මේ ප්‍රදේශවල දැන් අපි දැන් කිව්වා විතරයි මේ කඩසාප්පු සම්බන්ධ විශේෂම ආහාර ද්‍රව්‍ය ගන්න සම්බන්ධයෙන් ඒ වෙළඳසැල් විවෘත කිරීමක් සම්බන්ධයෙන් උදේට උදේට නිකුත් වීමට නියමිතව තිබෙනවා. ඉතින් අද උදෑසන අපි අද පැනලා හින්දා එතකොට දැන් මේ ප්‍රදේශවල ඉන්න කට්ටියට මීටත් වැඩි වගකීමක් තිබෙනවා. මොකද ඔබගේ ප්‍රදේශයේ තමයි මේ දහසක් වගේ කොවිඩ් ආසාදිතයන් ඔබගේ ප්‍රදේශයෙන් හමු වෙලා තියෙන්නේ. එතකොට ඔබ දන්නේ නැති ඔබ සමහරට නොදන්න ආකාරයෙන් ඔබට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ නැති පසුගිය දින 10ක අතර ඉස්සරහට ගත්තන් පස්සේ මේ ආසාදිත වෙච්ච අයවලු මේ ආයතනයේ තියෙන ළඟ තියෙන කඩේ ගෙදර ඒවට යන ඊළඟට මේ ප්‍රවාහන පාසුව ඇයට 3 wheeler මේ බස් වලම ඔවුන්ගේ ආයතනයේ බස් වල නැතුව ගිය කොටත් ඇතිනේ ඕකේ. දැන් ඒ වගේ විශාල විවෘත කිරීමක් වෙන්න ඇති පසුගිය දින 10 තුලදී මේ තත්ත්වය තුන්වෙනිද හමු වෙනකම්. ඉතින් ඒකින්ද මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ නැති ඒත් එක්ක අපේ විශේෂඥ වෛද්‍යවරුතුමා කිව්වා වගේ මේ පාර මේ හම්බුලා තියෙන වෛරස් ලෝඩ් එක ඉතාමත් වැඩි. ඒකින්ද ගිය පාර ඔබට මතකයි කන්දකාඩු ඉඳලා උපදේශිකාවක් මාස්ක් එකක් දාගෙන මේ පුත්තලම් ප්‍රදේශයේ හලාවත නැත්නම් මාදම්බේ ප්‍රදේශයට ආවා කිව්වම ඒත් කියගිට මේ බස් එක කාවේ නම් ඔක්කොම බස් එකේ හැදෙන්න ඕනක ඒත් බස් වල කාටවත් හැදුන්නේ නැති තත්ත්වයක් තිබ්බා. ඒ තිබ්බාර වෛරස් ලෝඩ් එක හින්දා. නමුත් මේ පාර හම්බෙලා තිබෙන්නේ මම හිතන්නේ වෛද්‍යවරුන් කියන්නේ නැති විශාල දැකපු මේ ලංකාවේ දැකපු වැඩිම වෛරස් ලෝඩ් එකත් එක තමයි මේ හම්බෙන්නේ බොහොමයක් අයවලුනේ. ඒකින්ද ඔවුන්ට මේක තවත් පුද්ගලයෙක්ට දීමේ සම්භාවිතාවය ඉතාමත්ම ඉහළයි. දැන් තියෙන තත්ත්වයට මේ තත්ත්වයට. ඉතින් ඒකින්ද මම දකින්නේ විශේෂයෙන්ම මේ ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය යොදලා තියෙන ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව එළියට පහළට එනවනම් අත්‍යවශ්‍යම කාරණාවක් හැරුණා. දැන් මේ නීතියකුත් යොදලා තිබෙන අර ඔබතුමා මේ කටින් කිව්වාගේ එක පුද්ගලයෙක් බාණ්ඩ ගන්න තියනවා නම් එක පුද්ගලයෙක් පවණක් කියන නිකන් වටපිටාවේ මොකද්ද වෙන්නේ කියලා බලන්න නෙමෙයි. හරිද? එහෙනම් එක පුද්ගලයෙක් මේ යන්නේ බොහොම අවදානම් කලාපයකට කියලා හිතාගෙන ගිහලා තවුගේ අත්‍යවශ්‍ය බාණ්ඩ රැගෙන යනවා මිසක් කරුණා කළා මොකද අපි කිසිසේත් මෙච්චර මේ ක්‍රමවේදයන් යොදවන්නේ මොකටද? ඇයි මේ ඔබගේ ප්‍රදේශයට නිරෝධායන නීතියක් යොදවන්නේ? ඒ යොදවන්නේ ඔබ ආරක්ෂා කරගන්න. ඔබ කොවිඩ් ආසාදිතෙක් නොවන ආකාරයෙන් වග බලා ගන්න. එහෙමනම් ඔබට මෙච්චර රටක් වශයෙන් රජය අධිකරු ජනාධිපතිතුමා අග්‍රාපත්ව මේ ඔක්කොම දේවල් අපි ඔක්කොම මහන්සි වෙලා මේ දේ කරද්දී ඔබගේ යුතුයකම වෙන්නේ එළියට එනවා නම් අනිවාර්යෙන් මාස්ක් එකක් දාගෙන එන්න නැත්නම් අනවශ්‍ය නම් එන්න එපා. ඇඳිරි නීතියක් තිබෙනවානේ දැන්. ඒකින්ද ඇඳිරි නීතියක් තියෙනවා. නමුත් අර බෙහෙත් ටික සමහර කටට බෙහෙත් අවශ්‍යයි. සමහර කෙනෙක් බඩු බාන ඇත්තටම නැතුවද ගෙදර. ඒ දෙයට මේ පහසුකමක් සපයනවා වගේ ඔබතුමා කිව්වාගේ හෙට 8ට ඇරලා 10ට වහන්න නෙමෙයි මේ දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඉදිරි දිනකේපේදී මේ තත්ත්වය ඇති කරලා දෙයි. ඒකින්ද ඔබ කොවිඩ් ආසාදිතයෙකු නොවි ජීවත් වෙන්නට වග බලා ගන්න කියලා එය යුතුයකමක් අපේ රට වෙනුවෙන් කරන යුතුයකමක් හැටියට මම දකිනවා. බොහොමත්ම ස්තුතියි. අද අපේ බලය සජීවී සංවාදයෙන් වෙන් කර අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන කියන්නේ යුද හමුදාපතිතුමනි අපේ ඉතිහාසය ගැන පොත් දෙකක් ලිව්වොතින් ඒ පොත් දෙකේම ඔබතුමාන් වෙනුවෙන් පරිච්ඡේද දෙකක් වෙන් වෙනවා. එකක් තමයි කුරු ත්‍රස්තවාදය නිමා කිරීම. අනිත් එක තමයි අපි තව ටික දවසකින් නිමා කරන මේ කොවිඩ් කියන ත්‍රස්තවාදය. මේ කොවිඩ් මර්ධනය කිරීම තුලත් නාලක මහත්මයාණනි ඒ වගේම පාදිරි වෛද්‍යතුමනි අපේ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල්රෝහණ මහත්මයා ඔබතුමන් සියලු දෙනාගේම නම් වෙනුවෙන් පරිච්ඡේද වෙන් වෙනවා මේ කොරෝනා වෛරසය තුරන් කිරීම තුල. කවදාද දවසක අදහෙට නොවේ තව වසර 10කින් හරි මේ ඉතිහාසය ලියයි. ඒ ඉතිහාසයේදී ඔබතුමන්ලා සියලු දෙනා වෙනුවෙන් ලොකු ඉඩකඩක් වෙන් වෙයි මේ රට වෙනුවෙන් කරන යුතුයකම වෙනුවෙන්. ඒ නිසාවෙන් බොහොමත්ම ස්තුතියි. නිරන්තරයෙන්ම මාධ්‍ය සමග සම්බන්ධ වෙනවා, තොරතුරු අපිට ලබා දෙනවා, සියලු දේවල් කරන වෛද්‍යතුමනි, ඒ වගේ උදාහරණපතිතුමා නාලක මහත්මයා බොහොමත්ම සමීපෙන් අපිත් එක්ක මේ වැඩේ කරනවා. ඒ හැමදේම අපි කරන්නේ ගෙදරින් ඔබ වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අනුතරට දාලා ඔවුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව, ඔවුන්ගේ දුවා දරුවන් ගැන හිතන්නේ නැතුව, අමුසැමියන් ගැන හිතන්නේ නැතුව, මේ පෞල් ජීවිතයක් ගැන හිතන්නේ නැතුව ඔවුන් මේ විදිහට වෙහෙසෙන්නේ ඔබ වෙනුවෙන්. ඒ නිසා ඔබට යුතුයකමක් තිබෙනවා. පරිස්සම් වෙන්න. මේ කොරෝනා වෛරසය තුරන් කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. කලාපයේ ප්‍රබලම හැකියාව තිබෙන රට අපේ රට. ඒ නිසා ඒ සියලු හැකියාවන් එක්ක ඉන්න අපේ රටෙන් මේ කොරෝනා වෛරසය තුරන් කර ගැනීම කරන්න මහ ලොකු කාලයක් යනවා. ඒ නිසා ඒ සඳහා මහ ජනතාවන ඔබගේ දායකත්වය 100%ක් ලබා දෙන්න කියන දේ අපි මතක් කරනවා. ඒ වගේම සියලුම දෙනාටත් බොහොමත්ම ස්තුතියි. ඔබටත් බොහොමත්ම ස්තුතියි. බලය සජීවී සංවාදය සමග රැඳී සිටියාට අවසන් මොහොතේ ප්‍රාර්ථනා කරන ඔබ නිරන්තරයෙන් හිරු සමග රැඳී සිටින්න. සත්‍ය තොරතුරු ලද සැනින් එසනින් ඔබට කියන්න අපි නිරන්තරයෙන් බැඳී සිටිනවා. ඒ නිසා අයහපත් දෙයට අසත්‍ය දෙයට රැවටෙන්න එපා. සත්‍ය දැන ගැනීම වෙනුවෙන් සත්‍ය වෙනුවෙන් අපත් සමග රැඳී සිටින්න කියන දේ මතක් කරන ගමන් අදට සමුගන්නවා. නැවත වතාවක් මෙවන් වූ අවස්ථාවක ඔබ හමු වන බලාපොරොත්තු ඇති.